මේ දැන් අපි අර මුලින්ම පොඩ්ඩක් කතා කරනවා අපි ලබන ඉරිදා ඉඳලා මේක තියමු කියන අදහසේ ඉන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ මොන්ටිසෝරිත් පටන්ගෙන පහේ ළමයිතුත් ඉස්කෝලේ යනවා අපි මේ ආයි මේක නවත්තගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ. දැන් සාමාන්‍යයෙන් 50ක් විතර එකතු වුණාට කමක් නැහැ කියලා කියනෝනේ. අපි බලමු ඉරිදා පටන්ගෙන බැරි වුණොත් ආයි අපි මේ තියෙන වෙලාවට ආයි එන එකම අපිට මෙහි කීප දෙනානේ මෙතන ඉන්නේ. එනිසා ලබන ඉරිදා ඉඳලා මේ දැන් මේක ඔය අන්තර්ජාලයෙන් අහන අයට දැනුවත් වෙන්න මම කිව්වහම ලබන ඉරිදා ඉඳලා අර එකටනේ තිබ්බේ. එකට මේ කියන්නේ එන ඉරිදා මේ ඔව් 31 නේ 31 ඉරිදා අපි පටන් ගන්නවා. ඒකෙදි අපි වෙනසක් කරන්නේ අර තේ දෙන එක නවත්තනවා. තේ දුන්නාම එතකොටනේ උතන ප්‍රශ්නේ තියෙන්නේ. ආවා ඇවිල්ලා වාඩිලා දේශනාව ඇහුවා ගියාම ඉවරයි. අර අපි එයාලට දැන් දැනුවත් කරලා තියෙනවා අර එකතු වෙලා ඉන්න හදන්න එපා කියලා. දැන් සමහරව එකම වාහනේ එනෝනේ ගොඩාක් පිරිසක්. එතකොට තමයි අවදානම තියෙන්නේ. ඒ අවදානමෙදි තම තමන් ගන්න වෙනවා. මට ඒ අවදානම අරගන්න බෑනේ. තම තමන් අරගෙන පුළුවන් පිරිසක් සම්බන්ධ වෙයි. බැරි පිරිස. ඉතින් මොකද අපිට ඒ කට්ටිය එනකම් මේ කට්ටිය එනකම් කියලා අර කිව්වා වගේ මේ බෑ අපිට තියෙන කාලෙත් එක්කනේ අපිට මේ ටික කරගෙන යන්න වෙනවා. ඒ නිසා දැන් අපි මේ නවත්තපු කාලේ දැන් මේ වස් කාලය කියන එකේ ඇතුළට අපි ඇත්තටම ලොකු ඵලදායී දේවල් ටික කරගත්තනේ දැන් මේ. අර ඒ පිරිසෙන් නිදහස් වුණාට පස්සේ අපි වෙනම පැතිකඩකින් ගොඩාක් දේවල් ටික කතා කරගත්තනේ මේ කාලෙ වෙද්දිනේ. ඒක සමහර ලාවට අපි අර ඉරිදා දවල් දේශනාවක එහෙම දෙයක් කියවෙන්නේ නැහැ. ඇත්තට මේ වෙලාවයි තරම් සුදුසුම නැහැ. ඒ කියන්නේ එකට විතර අවුවත් එක්ක රස්නේ ඒවත් එක්ක අර දෙවිවරු පවා දැන් ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියනෝනේ. අපි කියන්නේ අහනවත් දන්නේ නැහැ ඉතින්. මේ අහනවා නම් ඒ සාමාන්‍ය බුදුහාමුදුරු පවා බලන්න ගැඹුරු ධර්ම දේශනාවක් කරනවා නම් කරන්නේ හවස. ওই දවල් 12ට විතර බණ කියපු අවස්ථාවල් බොහොම අඩු වෙති. මැදියම දෙවිවරුට ඒ අයගේ ප්‍රිය වෙලාවක් තියෙනෝනේ නේ. ආන්නේ වෙලාවල් වලදී ධර්ම දේශනා කරන්න තියෙනවා නම් ඒක හරි සාර්ථකයි. අපිටත් මහන්සියක් නැහැ රාත්‍රී ධර්ම දේශනාවක් කරනකොට. දැන් මේ වගේ වෙලාව මහන්සියක් නැහැනේ. නමුත් එකට විතර පටන් ගත්තාම ටිකක් මහන්සි ගතිය තියෙනවා. ඒ නිසා මේ ඒක අපි නම් ඉරිදා එක පටන් ගමු. දැන් ඒතකොට අපි යන්න දැන් ඕගොල්ලෝ මේ ධර්මය අහනමයි කියලා අපිට මෙච්චර කාලයක් මම අර කිව්වේ හිතන්න පුළුවන් හැකියාව හදාගන්න මේක මේ සාමාන්‍ය මට්ටමක් නෙමෙයි ටිකක් ගැඹුරු කාරණාවක් කියන එක. දැන් ඕගොල්ලන් ටික ටික හරි වැටහෙනවා ඇතිනේ නේ. ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතාවය කියන එක ධර්මයේ කියන එක මේ මෙතනම තියෙනවා. මෙතනම තියෙනවා. තිබුණට අපිට එහෙම දෙයක් ගැන හිතුව, එහෙම පැත්තක් ගැන හිතපු නැති නිසා, එහෙම දෙයක් ගැන හිතුවේ නැති නිසා අපිට ඒක අපි එහෙම හිතලත් නැහැ, අපිට එහෙම හිතන්න පුරුදු කරලත් නැහැ. ඔන්න ඔහොම එකක් තියෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලෝකයේ තියෙන ධර්මතාවයකින් තමයි මේ වැස්ස හැදිලා තියෙන්නේ. දැන් මේ වහිනෝනේ. මේ වරුසාව කියන එකත් මේ ලෝකයේ මේ වරුසාව ඇතුලේ මේ දහම තියෙනවා. වරුසාව ඇතුලේ මේ දහම තියෙනවා. තිබුණට අපිට මේ දහම නෙමෙයි අපිට පේන්නේ වරුසාව. දැන් අපි බලන්නේ මේ දැන් කුඹුර කොටා ගත්තා නම් හොඳයි මේ වෙලාවේ. හේනට හොඳයි මේ වෙලාව. පෝර ටිකක් දාගත්තා නම් හොඳයි කියලා අපි දැන් වැස්ස ගැනද බලන්නේ වැස්සෙන් ලැබෙන ප්‍රයෝජන ගැනද? අපි ප්‍රයෝජන ගැන බලනවා කුඹුර කොටා ගන්න හරි හේනට පෝර ටික දා ගන්න හරි කියන තැනක් ගත්ත ගමන් අපිට මොකක් ගැන හිතන එක නැති වෙලා යනවද? වරුසාව මේක ඇති වෙන්නේ කොහොමද මේක සිද්ධ වුණේ කොහොමද කියන එක ගැන කිසිම හිතවිල්ලක් නැතුව අපිට වරුසාවෙන් ලැබෙන ප්‍රයෝජන මේ ලෝකෙට අයිති දේවල් ටිකක් පේන්න පටන් ගන්නවා. ඒක පේනවයි කියන්නේම මොකක් නැති වෙනවයි කියන එකද? අර වරුසාව කියන එක මොකක්ද කියන එක හොයන්න තියෙන අවස්ථාවක් නැතිම වෙලා යනවා. අපි හිතන්නේවත් නැහැ. එහෙම ගැන හිතන්න මොකටද එහෙම හිතන්නේ? කවුරු හරි දැන් ওই පොඩි ළමයි මහන්නේ. දැන් ওই පොඩි දරුවේ මහනවා. අම්මේ වැස්ස කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ? ගස් හැදෙන්නේ කොහොමද අම්මේ? නේ? අන බලන්නේ මේ පුංචි දරුවන්ගේ තියෙන මොකද්ද? විමර්ශනශීලී භාවය කියන එක තියෙනවා. මේ ලයිට් එක කොහොමද පත්තු වෙන්නේ අම්මේ? දැන් අපි හිතන් ඉන්නවා දරුවට මේක තේරෙන්නේ අපිට තේරෙනවයි කියලා. ඇත්තම කාරණා මොකද්ද? දරුවා අහන ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් අම්මටත් නැහැ. ඒ කියන්නේ සමහරවිට අම්මලා අපි මෙච්චර වැඩිහිටි වුණාට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙනද වැඩිහිටි උනේ? ඒක ගැන හොයන්නේ නැතුවද වැඩිහිටි උනේ?
ඒක ගැන හොයන්නේ නැතුවයි වැඩි හිටියුනේ. ඒ කියන්නේ අපේ විමර්ශනශීලී වෙලා දොහේ තියෙන අනේ ඕව අහන්න එපා ඕව අනවශ්‍ය ප්‍රශ්න. නේ? මේ වරුසාව කියලා කියන්නේ වතුර කියන්නේ මොකද්ද? වහිනවා කියලා කියන්නේ මොකද්ද කියලා හෙවතින් පුතේ අහසෙන් තමයි වැහින්නේ. එතනින් එහාට නෑ. සමහරට ළමයාට ඒක මදි. කොහොමද ඒක වෙන්නේ? ප්‍රශ්න කරන්නේ අරක කොහොමද වෙන්නේ තාත්තේ අර මොකද්ද තාත්තේ ඒක කොහොමද එහෙම වෙන්නේ? මහා ප්‍රශ්න ගොඩක් එනවා. අන්න ඒ ප්‍රශ්නට අපි උත්තර දෙන්නේ නැතුව මොකක් කරනවද? වහලා දානවා. ඊට පස්සේ අපි මොකක් කරා පුතේ යංගෝ මම ඔයාලට කෑමක් අරන් දෙන්නකෝ කඩේකින්. නේ? ඇයි මේ අහන ප්‍රශ්නට උත්තර දී ගන්න බැරි වුණාම එයාගේ මනස වෙනස් කරලා වෙන තැනකට හිත යොමු කරවලා අපි ළමයාගේ හිත අර පැත්තට අරන් යනවා. අන්න එහෙම ටික දවසක් ගියාම පුංචි දරුවා මොකක් කරනවද? පුංචි දරුවෝ ටික දවසක් ගියාම තේරුම් ගන්නවා මෙහෙම විමර්ශනය කරාට මම මේ අහන ප්‍රශ්නට උත්තර නැහැ. ඒ නිසා මේ මං අහන ප්‍රශ්නේ අහන්න ඕන එකක්ද මේ අහන්න ඕනේ නැති එකක් කියලා දෙයට හිතෙන් ටික දා ගියාම. මේක අහන්න ඕනේ නැති එකක්. එතකොට එයා ටික දවසක් ගිහලා හිතනවා බල්බ් එක පත් වෙන්නේ කොහොමද මේක හැදුනේ කොහොමද කියන නෙමෙයි. බල්බ් එකක් තියෙනනේ. මේක තමයි බල්බ් එක මේ තමයි එළිය. නේ? අන්න එයා එතෙන්ට එයාගේ බුද්ධිය මොකක් කරගන්නවද? අපි පටු කරලා දෙනවා. ඇයි අපි මේකට උත්තරයක් දෙන්නේ අපි අහනවද අනේ අපේ පුතා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා මා කොච්චර ෂෝක්ද? අපි එහෙම කියන්නේ අපේ දරුවා මෙන්න මෙහෙම දෙයක් කරායකො ඉතින් මේ අපි ඒකට ලොකු වටිනකමක් දෙන්නේ නැති වෙනකොට අපි වටිනකම් දෙන්නේ වෙන දේවල් වලටනේ. ඕන්න අපේ දරුවා ඉස්කෝලේ වැඩ ඔක්කොම හොඳට දැන් කරනවා. අකුරු ලියනවා. අන්න ඒකට අපි ලොකු වටිනකමක් දෙනවා. හැබැයි දරුවා මේ බල්බ් එක කියන්නේ මොකක්ද අම්මේ? ඒකපත් වෙන්නේ කොහොමද කියලා ඇහුවොතින් ඒකට කවුරුත් වටිනකමක් දෙන්නේ නැත්තේ දැන් වැඩිහිටියොන්ටත් අපිටත් මොකක් කියලා නැද්ද ඒක? ඒක තේරෙන්නේ නැති නිසා ඒක වටින දෙයක් බවට පත් වෙලා නැහැ. නේ? පත් වෙලා නැති වෙනකොට ඊළඟ પરම්පරාව අපි ඒකට මෙහෙවනවද මෙහෙවන්නේ නැද්ද? මෙහෙවන්නේ නැහැ. දැන් සමහර වෙලාවට පුංචි කාලේ දරුවෙක් මේ පන්සල් යන්න ඕන අම්මේ භාවනා කරන්න ඕනේ කියලා කිව්වොතින් කවුරු හරි කියන්නකෝ. දැන් ඕගොල්ලෝන්ගේ නම් එහෙම කියන එක නෑ. සමහර අම්මලාගේ සමහර දරුවෝ අනේ අම්මේ මට පන්සල් යන්න ඕන මට දැන් භාවනා කරන්න ඕන කියලා කිව්වොතින් මේ ඒක අම්මලා හරිය උජාරුවෙන් ලොකුවට ගිහින් කියනවද? හැමෝම ඉස්සරහ නෑ. පුතේ පිස්සුද? ඔබට පිස්සුද හැයි? භාවනා කරන්න ඕන පිස්සුද? ඊළඟට පන්සල් යන්න ඕන මට බුදුන් වදින්න ඕන මෙහෙම අරක බලන්න ඕන මේක එහෙම කිව්වොත් නෑ. මේ අපි කැමති දෙයක් කිව්වොතින් අම්මේ මම දොස්තර මහත්තයෙක් වෙන්න ඕන මට. අන්න බලන්නකො අපේ පුතා කියන මට දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ කියලා. අන්න දැන් ඒක මම කියන්නේ අපි මිනිස්සු එක එක පැතිවලට යොමු කරන හැටි. අපි ඒක අගය කරාම එයා ඒකම තමයි නැවත නැවත කරන්න හදන්නේ. සමහර දේවල් අහනකොට අපි උත්තර නොදී හිටියාම ටික දවසක් අහලා එයා මොකක් වෙනවද? නිහඬ වෙනවා. එතකොට අපි බලන්න අපි පුංචි කාලේ ඉඳලා අපේ දෙමව්පියෝ සහ අපිත් දැන් ඊළඟ પરම්පරාවට එකේ සමහර පැති වලට අගය කරනවා සමහර පැති වලට අගය කරන්නේ නැහැ. එතකොට ඒ පිරිස ඊළඟ પરම්පරාව අපි අගය කරන පැත්තට තමයි යන්නේ. අගය කරන්නේ නැති පැත්තට නෑ. ඒකනේ ඉස්කෝලේට ගියාට පස්සේ ගුරුවරු කෝටුවක් තියාගෙන ඉන්නේ. කරන්න ඕන දේ හොඳ දේ කරොත්, ඒ කියන්නේ අපි ගුරුවරු කියන දේ කරොත් හොඳයි. හොඳ ළමයා කියලා එයාට ප්‍රශංසා කරනවා. ගුරුවරු කරන්න එපා කියපු දේ කරොත් අර කෝටුවෙන් ගහනවා. ඒක හරියට ගත්තාම හරක් කෙලවන්නෙත් ඔහොමමයි. දැන් ගොපල්ලා කෝටුවක් තියාගෙන ඉන්නවා. එයා කැමැති පාරේ හරක යනවනම් ගහනවද? නැහැ. එයාට උමන නැති පැත්තට හැරිච්ච ගමන් චක් ගාලා ඒ පැත්තට ගැව්වහම ටික දවසක් ගියාම එයා දන්නෝ කෝටුව අරන් එනවා කියන්නේ මම මේ කරන්නේ එයාට කැමැති දේ නෙමෙයි අකමැති දේ කියලා. අන්න එතකොට හරකත් මොකක් වෙනවද? අර ගොපල්ලට උමනා පාරේ දිගේ යන්න පුරුදු වෙනවා. අන්න ඒ වගේ මේ අපිට පුංචි කාලේ ඉඳලම අපිට හිතන්න ඕන රටාවක් පුරුදු කරා. ඒ පුරුදු කරේ අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු, පන්සලේ හාමුදුරුවෝ, සමාජයේ මේ වැඩිහිටියෝ ටික. ඒ රාමුවෙන් එහාට අපි මොකක් කරේ නැද්ද? අර ගොපල්ලා කෝටුව තියාගෙන චක් ගාලා එහෙට ගහනවා මෙහෙට ගහනකොට අපි ඒ ගහන්න නැති පැත්තේ. ඒ කියන්නේ එහෙට ගහනකොට ඒ පැත්තට යන එක නවත්තනවා. මේ පැත්තට ගහනකොට මේ පැත්තට යන එක නවත්තලා එයා ගහන්න නැති තැනක් තියෙනවනේ යනකොට. මෙම කෙලින් යද්දි ගහන්නේ නැහෙනි පාර දිගේ යද්දි. අන්න ඒ පාරෙම යන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් සමහර වෙලාවට කයි කතන්දර හැදෙනවට හරි බයයි. කයි කතන්දර හැදෙන්නේ නැති දේවල් තමයි කරන්න ඕනේ. කවුරු හරි දොස් කියනවට බයයි. දොස් අහන්නේ නැති දේවල් තමයි කරන්න ඕනේ. නේ?
කවුරු හරි බනිනවට බයයි. බනින්න නැති දේවල් තමයි කරන්න ඕනේ. අපි එහෙම දේවල් ටිකක් තියෙනනේ සමාජයේ. එතකොට කට්ටිය අකමැති බහුතරයක් අකමැති දේවල්ද අපි කරන්නේ බහුතරයක් කැමති දේවල්ද අපි කරන්න යන්නේ. බහුතරයක් කැමති දේවල් කරන්න යන්නේ. ඇයි ඒ? අනික් කට්ටිය මේකට අකමැතිනේ. අනික් මේක දැක්කොත් දොස් කියන කට්ටිය. මේකට අප්‍රශංසා කරනවා, බනිනවා කියලා අන්න ඒ ඔය සමාජ ඔය චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ නේ. අන්න ඒ වයින් මේ දෙපැත්ත අපි ලස්සනට හදලා තියෙනවා. හැදුවාම අපි දන්නේම නැතුව අපි අර හරක් ටික පාරේ යනවා වගේ එක මාවතක අපි මෙහෙම දිගට යනවා. ඒ ගියාම තියෙන ප්‍රශ්නේ වැරද්දක් නැහැ, හොඳයි. තියෙන ප්‍රශ්නේ මේ යන පාර. ඒ කියන්නේ අර මිනිස්සු අකමැති වෙලා තියෙන නරක දෙයට නම්, මිනිස්සු බනින්නේ නරක දේ කරොත් නම්, මිනිස්සු කතන්දර හදන්නේ නරක දේ කරොත් නම් හොඳයිද නරකයිද? හොඳයි. ඒ කියන්නේ අපිට මිනිස්සු සමාජයේ අපිට ප්‍රශංසා කරන්නේ හොඳ දේ කරනවා නම්, සමාජ කයි කතන්දර හදන්නේ නැත්තේ හොඳම දේ, හරිම දේ කරනවා නම්, සමාජයේ මිනිස්සු ඔරවන්නේ රවන්නේ නැත්තේ හරිම දේ කරනවා. ඒ කියන්නේ ඔරවන්නේ රවන්නේ නැති වැඩ ටිකක් තියෙනවනේ. මිනිස්සු බනින්න නැති වැඩ ටිකකුත් තියෙනවනේ. මිනිස්සු කයි කතන්දර හදන්නේ නැති වැඩ ටිකකුත් තියෙනවනේ. ගුරුවරු ප්‍රශංසා කරන දේවල් ටිකකුත් තියෙනවනේ. අන්නේ ගුරුවරු ප්‍රශංසා කරන හාමුදුරුවෝ සමහරට කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රශංසා කරන. එහෙම නැත්නම් රටේ තියෙන නීතිය ප්‍රශංසා කරන. එහෙම නැත්නම් දේශපාලඥයෝ වෙන්න පුළුවන් අපිට තව උපදේශන සපයන අය ප්‍රශංසා කරන දේවල් ටික. දේවල් ටිකක් තියෙනවනේ දැනට. නේ? අන්න ඒ දේවල් ටික මේ ලෝකයේ තියෙන සත්‍ය වශයෙන්ම හොඳම දේවල් ටික නම් මම කියන එක තේරෙනවද බලන්න. සත්‍ය වශයෙන්ම නිවැරදිම දේවල් ටික නම් හොඳයිද නරකයිද? හොඳයි. ඒකෙන් අපි යන්නේ සත්‍ය වශයෙන්ම නිවැරදි පාරට. වැරදි පාරෙන් අයින් වෙලා නිවැරදි පාරට යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට යන්න එපයි කියන පැත්ත නරක පැත්ත වෙලා යන්නේ කියන පැත්ත හොඳ පැත්ත වුණොත් අපි යන්නේ නරකෙන් අයින් වෙලා හොඳ පැත්තට. සමාජය අපි මෙහෙවන දැන. හැබැයි අපිට යන්න එපයි කියලා කියන පැත්ත නරක හොඳ දෙයක් වුණොත් දැන් අර උදාහරණෙම ගන්නකො. දැන් අහනවා මේ පොඩි දරුවා අහනවා අම්මේ මේ බල්බ් එක පත්තු වෙන්නේ කොහොමද? අනේ මේ බල්බ් එක මට මේක ඉගෙන ගන්න ඕන අම්මේ කියලා ඇහුවොතින් අපි කියන පුතේ ඕවා ඉගෙන ගන්න එපා ඔයා ගිහලා අකුරු ලියන්න. අර පොතක් බලන්න කියලා කිව්වහම දැන් අපි එයාව එක පැත්තකින් වළක්වනවා. මොකද්ද වළක්වන්නේ? බල්බ් එක පත්තු වෙන්නේ කොහොමද කියන එක ගැන හොයන එක වළක්වලා අකුරු ලියන එකට යොමු කරනවා. දැන් මේක හොඳයි බල්බ් එක ගැන හොයන එක නරකයි අකුරු ලියන එක ඊට වඩා හොඳ දේ නම් මම උදාහරණ ගන්නේ පොඩි ළමයෙකුට නෙමෙයි හොඳේ අපිට තේරුම් ගන්න මේක උදාහරණයක්. බල්බ් එක ගැන හොයන එක ප්‍රයෝජනයක් නැහැ. අකුරු ලියන එක තමයි ඊට වඩා ප්‍රයෝජන කියන එහෙමනම් සත්‍යතාවය අපි දරුවෝ යොමු කරු පැත්ත හොඳයි. හොඳයිනේ. නරකෙන් වළක්වලා ඒ කියන්නේ මේක ගැන විමර්ශනය කරන්න ගියොත් මේ ළමයින් ලොකු වනතුරක් වෙනවා. මේ ළමයා මෝඩයෙක් වෙනවා. මේ ළමයා නූගතෙක් වෙනවා. නේ? මේ ළමයට සමාජයේ මහා ප්‍රශ්න ටිකකට ලක් වෙන්න වෙනවා. අන්න එහෙමනම් ඒ ළමයා ඒකෙන් වළක්වලා අපි මොකේට යොමු කරනවද? හොඳම දෙයට යොමු කරනවා. අන්න ඒක නම් මේ අපිට අපේ ගුරුවරු අපේ දෙමව්පිය අපේ සමාජය අපිට කරන්නේ ඇත්තටම මේ සමාජය බොහොම හොඳයි. අපි සමාජය කියන විදිහටම ගුරුවරු කියන විදිහට දෙමව්පියෝ කියන විදිහටම ඉන්න ඕන. හැබැයි බැරි වෙලා හරි අපිට මේ අපිව මාරු ඒ කියන්නේ අපිට මේ මෙහෙවන දේ අපිට කරන්නයි කියලා කියන දේ එයාලට තේරෙන්නේ නැති වුණාට නරක දෙයක් නා. අපි ඔක්කොම මොකක් වෙනවද? අපි ඔක්කොම අමාරු වෙටෙනවනේ. එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. එතකොට හිතෙන්න පුළුවන් එහෙනම් මේ රටේ ඉන්න ඔක්කොමට කාටවත් මේක තේරිලා නැතුව කවුරුත් මෝඩයෝ වගේ මේක කරනවද? එහෙම වෙන්න බැරිද? කවුරුත් මෝඩයෝ වගේ කරන්න බැරිද? කවුරුත් මෝඩයෝ වගේ මෙහෙම කරන්න පුළුවන්. මම ඒකට සුළු උදාහරණයක් කියන්නම්. දැන් අපි දාන දෙනෝනේ. දාන දෙනකොට අපි දාන ගෙදරක ගියාම මොන දාන ගෙදරද දානයක් දෙන්න ගියාට පස්සේ අර නම් ලිස්ට් එකයි අරමුණු ටිකයි කියන්නේ නැති දාන ගෙදර. අරමුණක් තියාගන්න නැතුව අරයාට පින් දෙන්න මෙයාට පින් දෙන්න අරවයි මෙහෙමයි කියලා අරමුණක් නැතුව දානයක් දෙන ගෙදරක් ඒ කියන්නේ මම පන්සල් ගෙදරට වඩම්මලා එහෙම දාන දෙන්නේ ලොකුවට අර සලාක දාන්නේ නෙමෙයි. එහෙම දාන තැනක දානයක් දෙනකොට එහෙම අරමුණක් නැතුව දෙන දානයක් මම දන්න මට්ටමින් නැහැ. මොකක් හරි තුන් මාසේ හරි අවුරුද්දේ හරි අරයාගේ උපන්දිනේට හරි මේකට හරි මොකක් හරි එකක් අරමුණු කරගෙන නෙමෙයි දාන දෙන්නේ.
එහෙම තමයි දාන දෙන්නේ. එතකොට ඒක මේ මහා වැරැද්දක්ද? නෑ. අපිත් දැන් කියනනේ බණ්ඩනේ අර මොකද්ද මොනවා හරි අරමුණක් ඇතුව දානියක් දෙන එක හොඳයි. එතකොට ඒක මහා සමාජ වැරැද්දක් විදියට දකින්නෙත් නෑ. තුන් මාසේ දානේ, අවුරුද්ද දානේ, හත් දවසේ දානේ, අවුරුදු දෙකේ දානේ, උපන් දිනේට දානේ කියලා මෙහෙම දාන දෙනකොට මේකේ කිසියම් දෝෂයක් කවුරුත් දකින්නේ නෑ. මේක තමයි කළ යුතුම දේ කියන අදහස තමයි සමාජයේ තියෙන. ඒක කිසි වැරැද්දක් නෑ. ඒතර අපි යොමු කරවන්නේ කවුද එතෙන්ට? සමාජය විසින්. 7 දවසේ දාන දෙන්නේ නැද්ද? 7 දවසක් ගිහිල්ලා දැන්. 3 මාසේ අවුරුද්දේ දාන දෙන්නේ නැද්ද? ඒක දෙන්න ඕනේ. එහෙනම් දානයක් දෙනකොට අපි දාන දෙනකොට හාමුදුරන්ට මතක් කරන්න ඕන මම මොකටද මේ දානේ දෙන්නේ අහවලාට පින් දෙන්න කියලා. දැන් මෙන්න මේ සමාජ මතය අපිට දැන් අපේ එහෙම නොකරොත් මොකක් වෙනවද? 7 දවසට දාන දුන්නේ නැතොත්, 3 මාසෙට දාන දුන්නේ නැතොත්, අවුරුද්දට දාන දුන්නේ නැතොත් මල්ගේ ඥාතියද ප්‍රශ්න කරන්නේ ගමේ මිනිස්සුද අපිට කතන්දර හදන්නේ. ගමේ මිනිස්සු කතන්දර හදනවා. නේ? පාංශුකුලට හාමුදුරුවෝ වඩම්මන්නේ නැතුව පාංශුකුල නිකන් මරිච්ච මිනිස්සු නිකන් වල දැම්මොත් ආන්න ගමේ මිනිස්සු කතන්දර හදනවා. අච්චර ජීවත් වෙන්න ඉන්න කාලේ අච්චර වැඩ අරගෙන මරුණට පස්සේ අර පාංශුකුලෙවත් කරේ නැහැ කියලා කායි කතන්දර හැදෙන්නේ නැද්ද? හැදෙනවා. 7 දවසේ දානියක් දුන්නේ නැහැ. 7 දවසේ දානියක් දුන්නේ නැහැ කියලා 3 මාසේ දානනකොට මේ මිනිහ මැරිච්ච මිනිහ අමතකයි කියලා අන්නර කතන්දර ටිකක් හදලා අපි දැන් ඒකටම යොමු කරනවා. මම නිකමට බලන්නකෝ ඕගොල්ලෝ මොකද්ද මේ බුදුහාමුදුරු කිව්ව දාණය කියලා. බුදුහාමුදුරුවෝ දාන දෙන්න කිව්වේ ඔහොම අරමුණකින්ද? බුදුහාමුදුරුවෝ දාන දෙන්න කිව්වේ ඔහොම අරමුණකින් නෙමෙයි. දානය කියන එක වෙනත් අයත් වෙන ශාසනවලත් නැත්නම් වෙන ආගම්වලත් දානය කියන එක යම් යම් මට්ටමින් තියෙනවා. හැබැයි අනිත් ආගමයි බුදුදහමයි සමානයිද අසමානයිද? ඉස්ලාම් ආගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, තව මොනවා හරි ලෝකේ ආගම් තියෙනවා නම් ඒ සියලු ආගම් වගේම එකක්ද මේ බුදුදහම? නෑ. මේ බුදුදහම කියලා කියන්නේ අනිකුත් සියලුම දහම වලට වඩා හාත්පසින්ම වෙනස් එකක්. හාත්පසින්ම වෙනස්. සමහර ඉස්ලාම් දහමයි, ක්‍රිස්තියානි දහමයි, හින්දු දහමයි සමාන ලක්ෂණ තියෙනවා. හැබැයි බුදුදහමත් එක්ක සමාන ලක්ෂණ නෑ. ක්‍රිස්තියානි දහමයි, ඉස්ලාම් දහමයි, හින්දු දහමයි ඒ තුනේම ගොඩක් වෙලාවට මේ විශේෂයෙන් ওই ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දහමයි ඒ ආගම් දෙකේම නිර්මාණවාදී දෙවි කෙනෙක් ඉන්න දෙවියෝ තමයි ලෝකෙම ඇව්වේ මිනිස්සු මවන්නේ දෙවියෝ දෙවියන්ට ඕන විදිහට තමයි මේ සියලු දේ ක්‍රියාත්මක වෙන්නේ කියන අදහස තියෙනවා. හැබැයි බුදුදහමේ එහෙම නිර්මාණවාදී කවුරුත් නැහැ. දෙවියන්ට ඕන විදිහට වැඩ කරන්නේ අපි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. අනිතර බුදුදහමයි මේ අනිත් දහමයි අතර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒතර බුදුහා අනිත් අය දෙන දාන ගත්තට පස්සේ අපි හැමදේම දන්නවා. දැන් මම ගිය සතියේ කතා කරන්නේ මේ මොනවාද සුරාමේරය ගැන. දැන් අපිට සුරාමේරය කියන එකේ ගැන අදහසක් එදා වෙනකන් තිබුණානේ. සුරාව කියන්නේ රාරක්කු බොන එක කියලා. හැබැයි අපි බුදුහාමුදුරුවම කියන සුරාමේරය කියන්නේ රායි, අරක්කුයි, කසිප්පුයි, ගංජායි, කුඩුයි කියලා එහෙම නම් කරලා තියෙනවද? නැහැ. අර්ථකථනයක් දීලා තියෙනවා. මොකද්ද? මදයට හා ප්‍රමාදයට හේතු වෙන දේ. මොකද්ද? සුරාව. මදයටයි ප්‍රමාදයටයි. මදය කියලා කියන්නේ මොකද්ද? මදය කියලා කියන්නේ දැන් ওই මද කිපෙනවා කියලා කියන්නේ. මද කිපුණාම සිහි කල්පනාව නැහැ. නේ? ඒ කියන්නේ එක පැත්තකින් දැන් අපිට අධිවේගයක් හදා ගන්නවා කියන එක. දැන් අධිවේගය හැදෙනයි කියලා කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් බිව්වහම ඒ මිනිස්සගේ ශරීර ක්‍රියාකාරීත්වය අධිවේග වෙනවද? අඩපණ වෙනවද? අඩපණ වෙනවා. ඒකනේ වාහනයක බීලා ගියාම වාහනේ ඉස්සරහා මිනිස්සේ පැන්නාම බ්‍රේක් එක ගහන්නේ හැප්පුණාට පස්සේ. නේ? ඒ අදාළ වෙලාවට බ්‍රේක් එක ගහගන්න ඒ කියන්නේ ඒක පෙනිලා හිතලා කරනකොට වෙලා ඉවරයි. හැබැයි සීකල්පනාවෙන් ගියා නම් ඒක ටක් ගාලා ඒ වැඩේ කරගන්නවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රමාදයටයි වෙලා තියෙන්නේ. ප්‍රමාද වෙලා. හිත ප්‍රමාද වෙලා. දැන් නිදිමතේ ඉන්නකොට අපි නිදිමතේ ඉන්නකොට ඕගොල්ලන්ට කියපු දේ කීප වෙලාවට දෙන්න නිදිමතේ ටික දැන් උදේ පාන්දර කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ උදේ පාන්දර ඇහැරෙනකොට නිදිමතෙන්ම නම් ඇහැරෙන්නේ නිකන් අස් දෙක පොඩි කර හිමින් තාලේ ගිහිල්ලා ලයිට් එක දාගෙන සමහරකට මූණ ඩිංගක් හොදගෙන හරි අමාරු වෙන්නේ මේ වැඩේ කරන්නේ. ක්ෂණිකව ගිහිල්ලා මේ එහෙම කරනවද? නෑ. නිදිමතේ සමහරකට මොකක් හරි කරන්න ගියාම දැන් පාඩම් කරන දේවල් ලියන කියන දේක් වුණා වෙන අවසාන ටිකෙන් කුරුටු ගෑවිලා තියෙනවා. ඇයි මේ නිදිමතේ?
ඒතකොට සිහි කල්පනාව නැහැ කරන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ওই මොකද්ද? මතයක්. ඒ කියන්නේ මත්වීමක්. මත්වීම තුළ හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? කරන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා ප්‍රමාද වෙනවා. අන්න එතකොට අනිත් ආගම් වලත් ඔය ප්‍රාරක්කු බොන එක හොඳ නැහැ කියලා කියනවා. හැබැයි මේ හිම මේ ඊට එහාගේ පර්ථ කතරේ මේක තියෙනවා. එහෙම මහා ගැඹුරු අදහසක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දානීය කියන එක දැන් අපි හිතන් ඉන්නවා මම මේ පෙන්වන්න යන්නේ බුදුදහමයි මේකේ අතර තියෙන වෙනස හොඳද? අපි ලෝකෙ මෙහෙවන තැන ගැන මේ කතා කරන්නේ. හරි තැනට නම් හොඳයි නරක තැනට නම් නරකයි කියන එකනේ. දැන් දානයක් කියලා කිව්වට පස්සේ දැන් අපිට සමාජයේ මෙහෙवला තියෙන හාමුදුරුවෝත් අපිට කියන්නේ හාමුදුරු කියන්නේ හැමෝම කියන එක නෙමෙයි හොඳේ. සමහර අය කියනවා සමහර අපිට අනිත් වැඩි හිටියොත් අපිට කියන්නේ 3 මාසෙට 7 දවසට මොකක් හරි අරමුණක් තියාගෙන ගෙත් පන්සලට ගිහලා දාන ටිකක් දෙන්න. ඒක තමයි දන් දෙනවා කියලා කියන්නේ කියලා අපිට අදහසක් දීලා තියෙනවා. නමුත් මේ කියන්නේ මොනවා හරි ටිකක් අරන් ගිහිල්ලා මොකක් හරි බලාපොරොත්තුවකින් පන්සලකට ආරණ්‍යයකට කාට හරි ගිහිල්ලා බලු කපුටෙකුට දෙන දාණය තමයි දාණය කියලා කතාවන්නේ තියන්නේ නේ. ඔය මොකද්ද? ඔය සාමාන්‍ය හැමෝම කතා කරන කියන්නේ මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද සුරාමේරය කියලා කිව්වම රාරක්කු බොන එක තමයි කියන කතාව තමයි දානයක් දෙනවා කියවහම බලු කපුටෙකුට හාමුදුර කෙනෙකුට ආරණ්‍යයකට ගිහිල්ලා දානයක් දෙනවා කියන එක බත් එළවලු ටිකක් උයාගෙන ගිහිල්ලා දෙන එක තමයි ඔන්න දානය කියන එක තමයි අපි ඔය සමස්තයම දන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා අර ගාතාවක් කියන දානංච යුද්ධ මම දන්නේ මේක බුදුහාමුදුරුවෝ කිව්වද කියලා මම අහපු දෙයක්. හොඳේ පොත ගණන් තියෙනවා මම දැකලා නැහැ. පොතවල වල ඇති මම දැකලා නැහැ. හොඳේ දානංච යුද්ධංච සමානමාහුම් කියලා ඔය බණ ගෙවල් අපි අහලා තියෙනවා හාමුදුරුවෝ කියනවා. දානයක් දෙනවා කියලා කියන්නේ යුද්ධයක් කරනවා හා සමානයි කියලා. එතකොට මට ඒ කාලේ හිතෙච්ච එකක් තමයි මේකේ මොකද්ද යුද්ධයක් කරනවා වගේ. මම හිතුවේ හරි දැන් දානයක් උයන්න ගියාම කුස්සියේ පැත්තේ එහෙන් පොල් ගානවා මෙහෙන් හාල් හොදනවා අරෙන් අල කපනවා. එතන යුද්ධයක් වගේ තියෙනුනේ නේ. මට හිතුනේ මේ එහෙනම් ඒක තමයි මේ යුද්ධය කියලා. මම අහලත් තියෙන දවසක් ඔන්න ඔය කතන්දරේ මොහොමම කියන හාමුදුර කෙනෙක් අපිත් එක්ක මිටපොයි අපි ඇවිත් අපේ ගුරුවරුන්ගෙන් කියන්නේ ගුරුවරු කියන්නේ හාමුදුරුත් එක්ක ගියාම අපි අහනනේ දේවල්. ඒතර දානංච යුද්ධංච සමානමාහුම් කිව්වම දානියක් දෙනවා කියන්නේ යුද්ධයක් කරනවා වගේ කිව්වම මට හිතුනේ තරකම තමයි හරි. දැන් හාමුදුරු ටික වඩම්බලා පාසෝදවන්න ඕන වතුර දැල්ලන්න ඕන අරක ගේන්න ඕන කිරි බෙදන්න ඕන අර මේක මහා යුද්ධයක් වගේ නේ මෙතන. ඒක තමයි මේ යුද්ධංච සමානමාහුම් කියලා කිව්ව කියන මට පුංචි කාලේ හිතලා තියෙනවා. හැබැයි බැලුවහම බුදුහාමුදුරු ඔය කතන්දරියම කියන්න බෑ නේ. පින්ඩපාත යන හාමුදුරු කෙනෙකුට දානයක් දෙන එක එච්චර යුද්ධයක් කරන්න දෙයක් නැහැ නේ. දැන් පින්ඩපාත යන හාමුදුරු කෙනෙකුට ගෙදර තියෙන බත් එළවලු ටිකක් බෙදන්න මේ 10 15 දෙනෙක් එකතු වෙන්නේ නැහැ නේ. හාමුදුරු කලබලෙන් දුවන්නෙත් නැහැ නේ. ආවම දාන ටික බෙදනකන් ඉන්නවා. නිමී සැනසෙල්ල එක කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒ යුද්ධයක් නැහැ නේ. එහෙනම් යුද්ධය කියලා කියන්නේ නැත්තේ යුද්ධයකට සමානයි කියලා කියන්නේ නැත්තේ දානයක් දෙනවා කියලා ඔය කියන මේ කලබලයේ ඇති වෙන එකම නෙමෙයි. අර හාමුදුරු 20ක් 30ක් ගෙනලා දානයක් දෙනකොට දැන් ඇත්තටම අද කාලේ දානයක් දෙනකොට හාමුදුරන්ට දානිය වෙනවට වඩා එන පිරිසටත් එක්ක උයන්න වෙනෝනේ. ඒකත් එක්ක මහා යුද්ධයක් තමයි ගෙදර වෙන්නේ. නමුත් බුදුහාමුදුරු දානංච යුද්ධංච සමානමාහුම් දානයක් දෙනවා කියන එක යුද්ධයක් කරනවා සමානයි කියලා කිව්වේ මේ ඇති වෙන කලබගෑනියට නෙමෙයි. බලන්න ආයි බුදුහාමුදුරු උදාහරණයක් කිව්වොතින් ඒකේ අඩුත් නැහැ වැඩිත් නැහැ. පස්සේ කාලෙකදී මට මේ දහම යම් කිසි දෙයක් ගැන හිතලා ඒ ගැන යම් සද්දේනියක් කරනකොට මානසික වශයෙන් මට තේරිච්ච දෙයක් තමයි මේකේ ඇත්තටම යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධේ තමයි ආයි බලන්න දැන් යුද්ධ කියන කාරණාව. දානි පැත්තකින් තියන්නකෝ. යුද්ධ කියන කාරණාවට ගියාම යුද්ධයක් කරන්නේ කවුද? සොල්දාදුවෝ. අපිට ප්‍රතිපාර්ශ්ව වෙන්න පුළුවන්, මේ පාර්ශ්ව වෙන්න පුළුවන්. අපි හමුදාව අපි දැන් අපේ ළඟ දන්නේ ත්‍රස්තවාදීන් සහ හමුදාව කියන එක නේ. එතකොට ත්‍රස්තවාදී සංවිධානයට බැඳෙන්නේ. හමුදාවට බැඳෙන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ රට හෝ ජාතිය හෝ මොනවා හරි අරමුණකින් ඉන්නේ. එතකොට එයා හමුදාවට බැඳෙන්නෙම මම මේ ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ මේ ජාතිය හරි මේ රට හරි බේර ගන්නවා. ඒ බේරගත්තු රටේ මම ආයි ජීවත් වෙන්න දෙන්නේ දැන් මේ. රට බේරගෙන ඇවිල්ලා මම රටේ ජීවත් වෙන්නද? නෑ. එයාලා හමුදාවට බැඳෙන කෙනෙක්ගේ සොල්දාදුවෙක්ගේ යුද්ධයකට යන සොල්දාදුවෙක්ගේ තියෙන්නෙම සමහරවිට අපි මේ රට වෙනුවෙන් මැරෙනවා. මැරුණට පස්සේ අපේ ඊළඟ પરම්පරාව අපේ දරුවෝ වෙන්න පුළුවන් අපේ අනිත් ඒ රටේ ඉන්න මිනිස්සුන්ට මොකක් වෙන්න ඕනද? නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය වෙනුවෙන් අපි මොකක් කරනවද? අපි අපේ ජීවිත මේකට කැප කරනවා. අපිට ආයි ඒ
අර දිනන ඒ කියන්නේ ජයග්‍රහණය කරපු රටේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවද බැරි වෙනවද? බැරි වෙනවා. ඒතකොට යුද සොල්දාදුවෙක් යුද්ධෙට යන්නෙම යුද්ධ ජයග්‍රහණය කරලා ඇවිල්ලා ඒ රටේ ආයේ ජීවත් වෙන්න අරමුණකින් නෙමෙයි. එතන එයාගේ අරමුණ තියෙන්නේ මොකද්ද? අනිත් අයගේ විමුක්තිය උදෙසා අපේ ජීවිත කැප කරනවා. මම ආයේ ගෙදර එන එකක් නැහැ. හැබැයි පුතේ උඹලට නිදහසේ ඉන්න රටක් ඉතුරු වෙයි. එහෙමනේ අදහසනේ. ඒකනේ දැන් හමුදාවේ ඉන්න කෙනෙක් ආයේ යුද්ධේ කාලේ දැන් නම් මේ ප්‍රශ්නේ. යුද්ධේ කාලේ ආයේ සේවාවට යනකොට ඥාතියෝ දරුවෝට කතා කරලානේ ආයේ එන්න ලැබෙයිද නැද්ද? කියන්න බෑ ආය යුද්ධෙට යන්නෙම ආයේ එන්න වෙන එකක් නැහැ කියන අරමුණේ. ජීවිතේ බේර ගන්න පුළුවන් වුණොත් එහෙම ගොඩක් දුරට බැරි වෙයි. අන්න එතකොට යුද සොල්දාදුවෙක්ගේ ජීවිත කැපකිරීම මේ ලෝකීය වශයෙන් භෞතික දෙයක් අපේක්ෂා කරන එකක්ද? නැහැ. තමන්ගේ අපේක්ෂාවක් ඉෂ්ට කරගන්න එකක්ද? නැහැ. තමන්ගේ අපේක්ෂාවක් ඉෂ්ට කරගන්නේ නැහැ. එයාට මේ ඉඩම බේර ගන්න යුද්ධ එහෙම නැහැ. එයාගේ ඉඩම බේර ගන්න යුද්ධ කරන්නේත් නැහැ. එයාගේ ගම බේර ගන්න යුද්ධ කරන්නේත් නැහැ. එහෙම නෙමෙයි. රටක්. එක්ක ජාතියක්. එක්ක ආගමක්. දැන් මොකවද දුර්ගම රජතුමා මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසැප පිණිස නොවන්නේ නේ. එයාගේ මේ රජසැපක් ගන්න නෙමෙයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා පිණිස වන්නේ. ඒතොර යුද දුටුගැමුණු රජතුමාගේ සොල්දාදු වශයෙන් ඉඳලා යම් කෙනෙක් ජීවිත පූජා කරා නම් එයාලා ජීවිතේ පූජා කරේ මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. අන්න එතකොට එයාලගේ අරමුණ තමන්ගේ පෞද්ගලික අරමුණක්ද පොදුවේ වෙනත් පිරිසකට සැලසෙන සෙතක්ද? වෙනත් පිරිසකට සැලසෙන සෙතක්. මෙන්න මෙහිම අරමුණක් වෙනුවෙන් මේ සොල්දාදුවෙක් කියන හමුදාවට බැඳෙන්න හැමෝම කැමති වෙනවද? දැන් අපි සොල්දාදුුනේ නැත්තේ? අපි හමුදාවට ගියේ නැත්තේ? සමහරවිට ඕගොල්ලෝගේ දරුවෝ යනකොට ඕගොල්ලෝ අනේ පුතේ ඵලයන් ගිහිල්ලා යුද්ධ කරපන් කියලා කියනවද? ඕගොල්ලෝ කවුරු ගිහිලා නැහැ නේ මෙතන ඉන්න අයගේ. ගියා නම් ඒ අම්මලත් මොකක් කරනවද? යන්න එපා අඬද්දි වැළපෙද්දි තමයි සමහරලාට මේ දරුවෝ යන්නේ. නේ? එහෙම යද්දි මේ සමහරට තරුවන්ගේ දරුවෝ අකමැති, සමහරගේ නෝනා අකමැති, විවාහ වෙච්ච නැති අයනේ සමහරව හමුදාට බැඳෙන්නේ. ඒතර විශේෂයෙන් අම්මලා තාත්තලා සහෝදරයෝ මේකට කැමති වෙන්නේ නැහැ. අකමැත්තෙන් එයා යනවා. මොකද දන්නව ගියොත් අද කාලේ නේ යුද්ධ තිබිච්ච කාලේ. ගියොත් මැරෙන්න වෙනවා කියලා දන්නවා. අර යුද්ධ කාලේ විශාල වශයෙන් හමුදාවේ මැරෙනකොටත් තවත් සොල්දාදුවෝ බැඳුනා. මැරෙන බව දන්නවා. නේ? අන්න එතකොට එයාලා යන්නේ එයාලගේ පෞද්ගලික අපේක්ෂාවක් නැහැ, ජීවිතේ පිළිබඳ අපේක්ෂාවක් නැහැ. වෙනත් කෙනෙකුට සැලසෙන සෙතක් ගැන හිතලා හමුදාවට බැඳෙනවා. හරිනේ. ඕක පැහැදිලිද? දැන් ඔන්න බලන්න බුදුහාම උපමා කරපු එක. දානයක් දෙන එක මොකක් වගේ කිව්වද? යුද්ධයක් කරනවා හා සමානයි. යුද්ධයක් කරන සොල්දාදුවෙක් යුද්ධයක් කරනවා කියලා කියන්නේ තේරෙනවනේ නේ? යුද්ධයක් කරනකොට සොල්දාදුවෙක්ගේ තියෙන මානසික මට්ටම. මොකද යුද්ධය කියලා කියන්නේ 아무තු දෙයක් නැහැ. යුද්ධයක ඉන්නේ සොල්දාදුවෝ දෙපැත්තෙම. මිනිස්සුනේ ඉන්නේ. එහෙනම් යුද්ධය කියලා කියන්නේ මේ පෙඩි තියාගෙන වෙන්න පුළුවන්, කපාගෙන කොටාගෙන වෙන්න පුළුවන් මිනිස්සුනේ ඉන්නේ. එතකොට මෙන්න මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මානසික මට්ටමයි දානය අතර තියෙන සම්බන්ධය බලන්න. දැන් සොල්දාදුවෙක්ගේ තියෙන මානසික මට්ටම තමන්ගේ අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීම නෙමෙයි. තමන්ගේ මේ පවුලේ ඉඩකඩම් සම්බන්ධව තියෙන අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීම නෙමෙයි. පොදුවේ රටක්, එක්ක පොදුවේ ජාතියක්, එක්ක පොදුවේ ශාසනයක්, මොකක් හරි පොදු අරමුණක් උදෙසා නැතෙන් මැරෙන්නේ නේ. එතකොට දැන් බලන්න අපි දානයක් දෙනකොට මේ දානෙ දෙන්නේ පොදු අරමුණක් උදෙසාද පෞද්ගලික අරමුණක් උදෙසාද? මම මේ කියපු උදාහරණෙ මෙච්චර දැඟලුවේ මේක තේරෙන්න ඕන නිසා. අපි දානයක් දෙන්නේ පොදු අරමුණු උදෙසා නෙමෙයි. අපි දාන දෙන්නේ මොකේදද? පෞද්ගලික අරමුණක් උදෙසා. අපි දාන දෙන්නේ නැහැ මේ ශාසනීය ආරක්ෂාව උදෙසා. මේ ජාතිය රැකෙන්න ඕන නිසා. ජාතිය රැකෙන්න නම් ශාසනය තියෙන්න ඕන. ශාසනය රැකෙන්න නම් පන්සල් විහාර තියෙන්න ඕන. පන්සල් විහාර රැකෙන්න නම් පන්සලේ හාමුදුරු කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා අපි පන්සලේ හාමුදුරන්ට දාන දෙන්න ඕන. එහෙමද දෙන්නේ? එහෙම දෙන කෙනෙක් නැති තරම්. නේ? අපි දානයක් දෙන්නේ මොකටද? අහවලාට පින් දෙන්න, අහවලාට සෙත් පතන්න, අරයාට දීර්ඝායුෂ පතන්න, අපේ අම්මට අත්තට නත්තට පනත්තට ඔක්කොම ලිස්ට් එකේ අර පෙරේතය ඇවිල්ලා අපිට මේ ගෙදර හොල්මන් කරනවා ඕවෙලව ගන්න මොකක් හරි නේ. එහෙම නැත්නම් ළමයාට ලෙඩ රෝග ඇති වෙනවා. ඒකට අන්න කේන්දරේ බැලුවාම කිව්වා මේ හාමුදුරු තුන්නමක් ගෙනලා දානියක් දෙන්න කියලා. ඕන්න ඔහම මොකක් හරි මොකක් කරනද? අරමුණක්, පෞද්ගලික අරමුණක් තියාගෙන අපි ධර්මපාලතුමා සීකල දාන දෙන්නේ නැහනේ.
අපි ගංගොඩවිල සෝමහාදුරු සීකල දාන දුන්නේ නැහනේ. අපි දුටුගැමුණු රජතුමාට පින් දෙන දාන දුන්නේ නැහනේ. අපි දසමහා යෝධයෝ ලංකාවේ රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කර හමුදාව සීකල අපේ දරුවෙකුත් නැත්තම් අපේ ඥාතියෙකුත් නැතුව අපි එයාලා සීකල දාන දුන්නේ නැහනේ. එහෙම දෙන්නේ නැහැ. අපි මේ ශාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරපු හාමුදුරු සීකල දානයක් දීලා නැහනේ. නෑ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම දානයක් දීලා තියෙන්නේ මොකකටද? පෞද්ගලික අවිමතාර්ථයක් අරමුණක් ඉෂ්ට කර ගැනීම නිසා. අන්න ඒ නිසා ඒ තරින් අපි මේ දුන්නේ අපි කරේ යුද්ධයක්ද? අපි කරේ යුද්ධයක් නෙමෙයි. අල්ලපු ගෙදරත් එක්ක මොකක් කරාද? අපේ ගෙදරයි වැටට රණ්ඩුණා. බුදුහාඳුරු කියන යුද්ධේ නෙමෙයි අපි කරේ. අපි මොකද්ද වෙන්නේ? අල්ලපු ගෙදරත් එක්ක වැටට රණ්ඩුණා. අපි හිතන් ඉන්නේ මේ මොකක් කරයි කියලා දැන් අපි. අපි යුද්ධයක් කරයි කියලා. වැටට රණ්ඩු වෙනවා කියන්නේ මොකද්ද? මේ මට අහිමි වෙන්න ගිය රටද සියලු දෙනාට අයිති රටද සියලු දෙනාට අයිති ජාතියද සියලු දෙනාගේම මේ ශාසනයද අහිමි වෙන්න ගියේ මේ මගේ ඉඩමද? මගේ ඉඩමෙන් ආඩියක් අල්ලගෙන ඒ නිසා මං ඌ මරාගෙන මැරනවා කියන තැනට යනකොට මේ පෞද්ගලික යුද්ධයක්. නේ? පෞද්ගලික අභිමතාර්ථයක්. ඔය යුද්ධයයි අර යුද්ධය අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒ වගේ අපි මේ දෙන දානේ අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු කරනවා වගේ වැඩක්. හැබැයි බුදුහාමුදුරු කියපු දානේ දුටුගැමුණු රජතුමා ශාසනය වෙනුවෙන් යුද්ධ කරපු වගේ වැඩක්. පැහැදිලිද කියන එක? ඒ නිසා අපේ මිනිස්සෙක් තමන්ගේ පෞද්ගලික අරමුණක් නැතුව අවි අතට ගන්නෙ නැහැ. අපි තමන්ගේ ඉඩමට, තමන්ගේ ගෙදරට, තමන්ගේ ළමයෙකුට, තමන්ගේ බොක්කට වදිනකන් ආයුධ අතර ගන්නවද? ආයුධ අතර ගන්නෑ. එතකන් අපි ඉන්නවා. ඒකනේ කියන්නේ ප්‍රශ්නේ අනුන්ගේ වෙන තාක්කල් උත්තරය දාර්ශනිකයි කියලා කියනවා. ප්‍රශ්නේ අනුන්ගේ වෙන තාක්කල් උත්තරය දාර්ශනිකයි. අපේ ඉඩමෙන් කොටසක් අල්ලගෙන අපේ ඉඩමෙන් ඔන්න මමත් කිව්වනේ නේ අපේ ඉඩමෙන් මෙන්න හාමුදුරනේ මෙහෙම ප්‍රශ්නයක් වුණා ඉඩමෙන් කෑල්ලක් අල්ලගත්තා මම ආයුධ අතර ගත්තා. ගැහුවා එම්මියට. ඊට පස්සේ මම දැන් කියන ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එහෙම එපා. මෛත්‍රී සාගතව අතහැරලා දාන්න. මෛත්‍රී සාගතව ඒ මිනිහට ඒක දීලා දාන්න. අන්න එහෙම ගිවම් ඕගොල්ලන්ට හිතෙනවා හාමුදුරන්ගේ ඉඩමින් කෑල්ලක් අල්ලගත්තා නම් ওই කතාව කියන්නේ නෑ. ඇයි දැන් මේක ප්‍රශ්නේ මගේ නොවන නිසා මට දාර්ශනික උත්තරයක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් අපි මේ යුද්ධයක් කරනවායි කියන එක ගත්තාම බලන්න මෙන්න මේකෙදී අපි අරමුණක් ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණක් නැතුව අනුන්ගේ අභිවෘද්ධියක් උදෙසා සටන් කරන්න කියන්නේ නැහැ. තමන්ගේ අභිවෘද්ධිය උදෙසා මිසක අනුන්ගේ අභිවෘද්ධියක් උදෙසා සටන් කරන්න යන්නේ නැහැ. කතා කරන්නේ නැහැ, කට අරින්නේ නැහැ, ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. තමන්ගේ ඉඩම වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ඥාතිය වෙනුවෙන් පෙනී හිටිනවා. හැබැයි වෙනත් මිනිස්සෙක් වෙනුවෙන් සමහරට පෙනී හිටින්නේ නැහැ. ඒකෙන් පෙන්වන්නේ හැම වෙලේම අපි ඇත්තටම කිසිම වෙලාවක යුද සොල්දාදුවෙක් යුද්ධයට බහින මානසික මට්ටමින් කිසිම තැනකදී යුද්ධයට බහින්නේ නැහැ කියන එකයි. මම මේ කියන එක තේරෙනවද? මම මේ දානි ගැනම කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක. යුද සොල්දාදුවෙක් බහින්නේ තමන්ගේ පෞද්ගලික තමන්ගේ ළමයින්ට හෝ තමන්ගේ ගෙදර ඉඩම කියන තැනින් නෙමෙයි පොදු සමස්ත සමාජය සියලු දෙනා වෙනුවෙන්. එතකොට අපි දානයක් දෙනකොට දෙන්නේ අර අල්ලපු ගෙදර මිනිහත් එක්ක අපේ වැටට රණ්ඩු වෙනවා වගේ අපේ ඥාතියගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අපේ ඥාතියා පෙරේතෙක් වෙලා ඒ මිනිහව හොඳ තැනකට යවන්න. මෙන්න මෙහිම අරමුණු ටිකක් ඇතුව තමයි අර පන්සලට දාන ගිහිල්ලා දෙන්නේ. ඒ ගිහිල්ලා ඒක කොච්චර ප්‍රබලයිද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. බැරි වෙලා හරි හාමුදුරු අර නම කියලා දාන වෙලාවට නම කිව්වේ නැතොත් ඒ මිනිසුන්ගේ නම කියලා කියපු දේවල් ටික මතක් කරලා පින් දුන්නේ නැතොත් ඒ හාමුදුරන්ට ඊළඟ අවුරුද්දේ දාන වෙනකම් බනිනවා. නේ? අර නම කිව්වේ නැහැ. අර කොලේ ලියපු නම් ටිකවත් හරියට කියෙව්වේ නැහැ. ඒකට දෙසරයක් තුන්සරයක් කියලා පින් දුන්නේ නැහැ. කියන කාරණාව කියනවා. ඒකෙන් අපිට දැන් එහෙමත් තේරෙන්නේ නැත්නම් බලන්න දැන් අපි ඔය කතරගම හරිය ඔය ප්‍රධාන ඔය පූජනීය ස්ථාන වලට ගියාට පස්සේ පොයක් දවස් වලටම ගියාම විරිඳුවෙම කියවනෝනේ නේ. ඉතින් අපි මේ රුපියල් 100ක් 50ක් දීලා ටිකට් එකක් ලියවගෙන ඒකට මොකක් කරනවද? අර කාට හරි නමක් කියවලා එයාට පින් දෙන්න. මොකක් හරි නමක් කියවලානේ අපි මේ ලියන්නේ නේ. හදීසිය මිනිසෙක් ඉන්නවා මේ ඕන්නේ නැහැ මොකක්වත් ඕන්නේ මේක ආධාරයක් එච්චරයි. එහෙම නැත්නම් බහුතරයක් මොකද? ඒක දීලා
ඒ නම කියලා විරිඳුව කියනකම් අහගෙන ඉන්නව යන්නේ නැතුව. ඉන්නවද නැද්ද? එහෙම මිනිස්සු ඉන්න මම දැකලා තියෙනවනේ. අන්න එතකොට මේ හැම වෙලාවෙම එයාලා අපේක්ෂා කරන්නේ මොකද? අපි දානයක් දෙද්දී අපේක්ෂා කරන්නේ අපේ අරමුණක් උදෙසාමයි අපි මේ දාණය දෙන්නේ. එතකොට ඒක යුද්ධයක්ද? ඒක යුද්ධයක් නෙමෙයි. අන්නේ නිසා බුදුහාමුදුරු කියපු දාන දෙන අය මේ ලංකාවේ අරන් බැලුවොතින් අතේ ඇඟිලි ගන්නටත් නැති වෙති. එහෙම දානයක් දෙන්න පුළුවන් අය. බුදුහාමුදුරු කියපු තැනින් දාන දෙනවා කියලා කියන්නේ මොකද්ද? යුද්ධයක් හා සමානව දාන දෙනවා. යුද ශිල්පියෙක්. එතකොට ඕගොල්ලෝ දාන දෙනකොට ඕගොල්ලෝ කවුරු වෙන්න ඕනද? සොල්දාදුවෙක් වෙන්න ඕන. තේරුණානේ? ඕගොල්ලෝ සොල්දාදුවෙක් වෙන්න ඕන. ඕගොල්ලෝගේ ප්‍රතිපාර්ශ්වය වෙන්නේ කවුද? තමන්ගේ හිතේ තිබෙනා වූ කෙලෙසයන්. නේ? කෙලෙස හැම වෙලාවෙම කියන්නේ නිකන් දීපන් කියලාද මොකක් හරි අරගෙන දීපන් කියලාද? මොකක් හරි ප්‍රාර්ථනා කළාම දීපන් නැත්තම් දෙන්න එපා. දැන් එතකොට ඔන්න ඔය දාන කියන එකේ දැන් බලන්න තව එකක්. දැන් අපි දේවාලයට ගිහලා කතරගම දේවාලයට හරි කොහේ හරි දේවාලයකට ගිහලා පූජවට්ටි තියෙනවා. තියෙනවනේ. පූජවට්ටි තියෙනේ පූජවට්ටිට පළතුරේ වලින් තියලා. අපි ඒකට කියනවද අපි දෙවියන්ට දානයක් දීලා ආවා කියලා? කවදාකවත් කියන්නේ. අපි කතරගම දෙවියන්ට පළතුරු දානයක් දුන්නා කියලා කියන්නේ නෑනේ. කියන්නේ. නේ? අපි කියන්නේ පළතුරු පූජාවක් තියුවා. දානයක් දුන්නා කියලා කියන්නේ. එතකොට ඇයි ඒකට දානයක් දුන්න කියලා කියන්නේ නැතුව ඇත්තේ මම දන්නේ මේක මෙහෙම ඒක ගැළපීමක් තියෙනවා. ඇයි අපි ඒකට දානයක් දුන්න කියලා කියන්නේ නැත්තේ? අපිට නොතේරුණාට ඒකේ අර්ථය තියෙනවා. අපි කතරගම දෙයියන්ට දෙන්නෙම ඒ දෙයියන්ගෙන් දෙනවට වැඩිය දේවල් ටිකක් ඉල්ලලා. ඒ කියන්නේ පූජවට්ටිය 500 නම් රුපියල් ලක්ෂ ගානක දෙයක් තමයි ඉල්ලන්නේ. එහෙමද නැද්ද? එතකොට ඉල්ලලා දෙන එක දානයක් වෙන්නේ නෑ. ඒක යැදීමකට කරන්නව පූජාවක්. ඉල්ලලා දෙන එක පූජවට්ටිය. පූජාවක්. දානයක්ෙම නෙමෙයි. අන්න ඒ අර්ථයෙන් බලන්න අපි පන්සලට ගිහිල්ලා දෙන දානේ කතරගම දේවාලයට ගිහිල්ලා දෙන පළතුරු වට්ටියයි ගෙද පන්සලට ගෙනල්ලා දෙන බුද්ධ පූජාවේ අතර තියෙන වෙනස මොකද්ද? එතන පළතුරු මෙතන බත් කියන එක නෙමෙයි. මනෝමය වශයෙන් හිතින් අපි මොකද්ද ඒකේ ඇතුලේ තියෙන වෙනසක් තියෙනවද කියන්නකෝ. දැන් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියෙනවනේ ඒක දානෙනේ. බුදුහාමුදුරන්ගේ දහවල් දානේ හරි උදේ දානේ හරි හාමුදුරන්ටත් දානෙනේ දෙන්නේ බුදුහාමුදුරන්ටත් දානෙනේ දෙන්නේ. එතකොට ඒ දෙන දානේ දැන් අපි කතරගම දෙයියන්ට ගිහිල්ලා දෙන පළතුරු දානේ ඒ පළතුරු පූජාවයි අතරේ මොකද්ද තියෙන වෙනස? ඔය යනවනේ. ඔය ය. මොකද්ද තියෙන වෙනස? එතන බලාපොරොත්තුවක් තියෙනවා. මෙහිදී බුදු පූජාව තියද්දී නැති වෙන්න ඕන වුණාට අපි ඒක ඇතුළේ බලාපොරොත්තු තියාගෙනම ඉන්නේ. මම කියන්නේ දැන් අපි ඉන්න තැන. අපි මේ බුද්ධ පූජාව ගෙනල්ලා තියන්නේ කතරගම දෙයියන්ගේ රූප ඉස්සරහා ගිහලා පූජවට්ටියේ තියෙන ලීලාවෙම තමයි. කිසි වෙනසක් නැහැ. ඒකෙදිත් අපේ හිතේ තියෙන මොකද්ද? ලොකු බලාපොරොත්තු ටිකක්. ඒ ටික දෙයියෝ ඉස්සරහා කපු මහත්තයා නෙමෙයි කියන්නේ. අරකේ කපු මහත්තයා කියන මෙතන හාමුදුරු කියනවා. නේ? හාමුදුරන්ට ලිස්ට් එකක් දෙනවා මෙන්න මේකයි කෙරෙන්න ඕනේ කියලා. කපු මහත්තයා අරකේ කියනවා යාචිකාව කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. සෙත් සාන්තියක්ද අරදියක්ද ඔය මොන් දන්නේ කියනෝනේ නේ. ඒක කිව්වම කපු මහත්තයා වැඩේ කරනවා. මෙතන කපු මහත්තයාගේ වැඩේ හාමුදුරු කරනවා. දෙකේම තියෙන එකම ක්‍රියාවලියක් වෙනකොට ඒක කතරගම දෙයියන්ට දෙන එක දානයක් නොවිලා මේක දානයක් වෙන්නේ කොහොමද? ඒක දානයක් නොවේ නම් මේකත් දානයක් නොවේ. කතරගම දෙයියන්ට කරන පළතුරු පූජාව දානයක් නෙවෙයි නම් හාමුදුරන්ටයි බුදුහාමුදුරන්ටයි දෙන ඒ අරමුණින්ම දෙන එක දානයක් වෙන්න විදියක් නැහැ. ඒකත් දානයක් නෙමෙයි. අන්න එහෙම කතරගම දෙයියන්ට පළතුරු වට්ටිය තියෙන වගේ නැතුව පන්සලකට දානයක් දෙන මිනිස්සෙක් මම ඇති නෑ කියන්නේ නෑ. ඊටාම අඩුයි. ඊටාම නෙමෙයි ඊටාම අඩුයි. රතේ ඇඟිලි ගන්නටත් නැතුව ඇති කියලා. ඒ නිසා ඒ යුද්ධෙනේ එහෙම කරන්නේ කවුද? සොල්දාදුවා. පෞද්ගලික අරමුණු නැතුව ජීවිතය අතහරිනවා. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සාසනය වෙනුවෙන් මැරෙනවා. නේ? මැරිලා දිව්‍යලෝ දැන් අර මුස්ලිම් ආගමේ නම් මොකක්ද තියෙන්නේ? ඒ මිනිස්සු රට ජීවිතේ පූජා කරන්නේ මොකටද?
ඒ මිනිස්සුන්ට කියලා තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක යන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉන්න තැනට යන්න පුළුවන් ආගම වෙනුවෙන් මැරුණා. ඒ නිසා මුස්ලිම් මිනිස්සු ආගම වෙනුවෙන් මැරෙන්නේ එතෙන්ට. හැබැයි බුදුහාඳුරු කියලා තියෙනවද මේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් යුද්ධ කරාම උඹට නිවන් දකින්නයි කියලා? එහෙම කියලා නැහැ. එහෙම කියලා නැහැ. බුදුහාඳුරු යුද්ධ වලට පොළඹවල නැහැ මිනිස්සු. එහෙමත් නැතිකොට මිනිස්සු දන්නවා සමහරට මේකෙන් මැරිලා අපිට හොඳ තැනකට යන්නත් බැරි වෙයි. නේ? අපි මේ යුද්ධ කරලා මැරිලා මේ රට බේරගත්තට ඒ බේරගත්තු රටේ අපිට ජීවත් වෙන්නත් බෑ. මට මේක දකින්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි එයාලා මොකක් කරනවද? ඒත් කමන්නේ. අනිත් මිනිස්සු ටික හරි ඉතින් අර හසලක ගාමිණී කරේ. හසලක ගාමිණී ගැන අහලා තියෙනවනේ නේ. සොල්දාදුවෙක්නේ. එතකොට මම මේක මිලිස්සලත් කියලා තියෙනේ කැම්ප් එකේ 30ක් දුකේදී ඉඳලා තියෙන හමුදාව. ඒතකොට ඒ අය කොටු වෙලා ඉඳලා තියෙන්නේ අර දොඹකරේකින්. දොඹකරේ කියලා කියන්නේ අර ඒකට වෙඩි තියලා මේ කරන්න බැහැනේ නේ. බුල්ඩෝසරයක් කියලා නේ කියන්නේ නේ. ඒක තාමත් තියෙනනේ අර එහෙ ගියාට පස්සේ මම දැකලා තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ත්‍රස්තවාදීන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ළඟට ආවතින් අනිවාර්යයෙන් මොකක් වෙනවද? අර කැම්ප් එකේ ඉන්න ඔක්කොම මැරෙනවා. එතකොට එයා තීරණය කරනවා මම මැරිලා අනිත් අය බේරනවා කියලා. ඒ කවුද? මගේ ඥාතිද? දරුවෝද? අම්මද තාත්තද? නෑ. ටික කාලයක් එකට හිටපු එකට සේවය කරන අනිත් කෙනා. නේ? අන්න එයා වෙනුවෙන් එයාට දැන් මැරිලා මොකක් හරි පදක්කම ලැබෙනද? පඩි වැඩි වෙන බලාගෙනද මැරුණේ? නෑ. ඒ ලැබුණයි කියලා අපි එයාගේම දරුවන්ට වෙනම හරි ලැබයක් ලැබෙනවද? ඉඩ කඩන් ලැබෙනවද? යාන වාහන ඒ මුකුත් නෑ. කිසිම දෙයක් නෑ. තමන්ගේ ජීවිතෙත් නැති වෙනවා. මෙච්චර කාලයක් පඩියක් අරගෙන ජීවත් වෙන්න තිබිච්ච පඩි ගන්න කෙනෙකුත් නැති වෙලා තමන්ට තමන්ගේ ජීවිතෙත් නැති වෙලා මේ යුද්ධ දිනුවතින් ඒ දින රටේ ජීවත් වෙන්න නැති වෙනවා. මේ සියල්ල අහිමි කරගෙන එයා ජීවිතය අතෙන්ට පූජා කරන්නේ ඔන්න යුද්ධයක් කියන එක. දැන් අපි බලන්න අපි දානෙ දෙන්නේ ඒ මානසික මට්ටමින් නම් අපි සැබෑවටම බෞද්ධ අය බුදුහාමුදුරු කියපු විදිහේ දානයක් දුන්නා. මට කියන්නකෝ එහෙම කරනවද කියලා? දැන් සමහර මිනිස්සු කියනවා හාමුදුරු දානෙට අය පාංශ කුලට එන්නේ නැත්නම් අපි මොකටද හාමුදුරන්ට දානෙ දෙන්නේ? හාමුදුරුවන්ට දානෙ දෙන්නේ මොකටද දානෙට අය පාංශ කුලට එන්නේ නැත්නම්? හාමුදුරු අපේ බණට එන්නේ නැත්නම් අපි මොකටද හාමුදුරන්ට දානෙ දෙන්නේ? හාමුදුරු අපි පිරිතට එන්නේ නැත්නම් අපි මොකටද හාමුදුරන්ට දානෙ දෙන්නේ? දැන් එතනම තියෙනුනේ මුන් දෙන්නේ දානයක් නෙමෙයි කියන එක. ඒ වචනේම තියෙනවා අපි දෙන්නේ දානය. අපි මේ යුද්ධයක් කරනවද? නෑ නෑ අල්ලපු ගෙදර වැටේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒක යුද්ධයක් කියලා හිතාගෙන මම හොඳ සොල්දාදුවෙක් කියනවා. මම යුද්ධ කරලා තියෙනවා. කාත් එක්කද? අල්ලපු ගෙදර වැටේ අයත් එක්ක. මොකටද යුද්ධ කරේ? අපේ ඉඩමේ වැටට. යුද සොල්දාදුවෙක් කියන්නේ එහෙම මිනිහෙක්ද? නෑ. රටක්, ජාතියක්, සාසනයක් වෙන අරමුණක් උදෙසා. ඒ අරමුණකින් මම දන්න තරමින් බොහෝ දෙනෙක් බොහෝ නෙමෙයි ඉතින් නැති තරම්. නැත්තෙම නෑ කියන එක මම කියන හොඳේ. හැමෝම නෑ කිසිම කෙනෙක් නෑ කියන එක නෙමෙයි. ඉන්නවා එහෙම. නැති තරම් කියලා කියන්නේ ඒ කියන්නේ ඒවා අඩුම අඩුයි. ඒ නිසා බලන්න දැන් අපේ මම කියන්නේ මේ වැරදි සංකල්පේ තියෙන එක. දැන් අපේ ගම්වල අපේ මිනිස්සු මම හැමදාම කියන දැන් ඕගොල්ලෝ මෙහි අය වුණත් ඕගොල්ලෝ නම් බලන්න ඕගොල්ලෝ තමන්ගේ ගමේ පන්සලටයි ගමේ ආරණ්‍යයට ඇරෙන වෙනත් ගමේ පන්සලකට වෙනත් කොහේ හරි දුර තැනකට ගිහිල්ලා දානයක් දෙන්න ලොකු කැමැත්තක් දක්වන්නේ ඇයි එතන අපි අඳුරන්නෙත් නැහැ. අපිට හදිස්සියකට ඒ හාමුදුරුවන්ගෙන් උදව්වක් ගන්නත් බෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි දැන් ඒක හරියට ගන්නවා මරණාධාර සමිතියකට බැඳෙනෝනේ. මරණාධාර සමිතියකට හරි මිතුරු කවයකට හරි මෙතන ඉන්න හැමෝම සමහරු සම්බන්ධයි නේ. සම්බන්ධ වෙලා සමහරලාට ඒකට මේ මොනවාද සමාජික මුදලකුත් ගන්නෝනේ නේ. මිතුරු කවයකට මරණාධාර සමිතිය වල සමාජික මුදලක් ගන්නෝනේ නේ. මාසිකව හරි අවුරුදු පතා හරි ගන්නවා. අපි ඒක ගෙවන්නේ නැද්ද? ගෙවනවා. එතකොට ඒක ගෙවන්නේ මේ අපි මේ මරණාධාර සමිතියට දානයක් දෙනවා කියලා හිතාගෙන. දානයක් දෙනවා කියලාද කියන්නේ සමාජික මුදලයි කියලාද? සමාජික මුදල. ඇයි ඒක සමාජික මුදලක් බඩපත් වෙන එක දානයක් නොවෙන්නේ? දානයක් කියලා කියන්නේ නැත්තේ. අපි ඒකෙන් නැවත ප්‍රතිලාභයක් අපේක්ෂා කරන මරණාධාර සමිතිය නම් අපිට ටෙන්ට් එක ගෙනල්ලා ගහයි මුදලක් ගෙවාවි වැඩ කරાવી. එහෙම අරමුණකින් තමයි අපි මරණාධාර සමිතියේ සමාජික මුදල් ගෙවන්නෙත් සමිතියට සම්බන්ධ වෙන්නේ. සමිතියට සම්බන්ධ වෙන්න ඕනේ නේ.
ඒ කියන්නේ අපිට ලැබෙන ප්‍රතිලාභ ටික ගැන ඉතින් සාකච්ඡා කරගන්නේ. සහ සමාජිකත්වයේ තියාගන්න ඕන නිසා මුදලක් කියලා එතෙන්ට යනවා. දැන් හොඳටම බලන්න මරණාධාර සමිතියට සමාජික මුදල ගෙවනවා වගේ තමයි පන්සලකට මිනිස්සු දානේ දෙන්නේ. පන්සලේ පින්කමක් තියෙනකොට එතෙන්ට යන්නේ ඇයි? අර රැස්වීමට යනවා වගේ. ගියේ නැතොත් හරිනේ. අපි දායකයෝනේ. නේ? එතකොට දාන ටික දෙන්නේ මොකද්ද? සමාජික මුදල. දාන ටික දෙන්නොත් නැතොත් අපි මල ගෙදරට මකුල් ගෙදරට මොනවාද? මල ගෙදරට පිරිතට බණට හාමුදුරු එන්නේ නැහනේ. ඒ නිසා එන්න නම් මොකක් කරන්න ඕනද? පන්සලට දාන දෙන්න ඕන. දායකත්වයක් ගන්න එක නේද කරන්නේ. අන්න එතකොට හාමුදුරු දානට පන්සලට එන්නේ නැත්තම් මිනිස්සු දාන දෙනවද? එහෙම ගමේ පන්සලට. එහෙනම් කරන්නේ නැහැ. එතකොට හොඳටම තේරෙනවද ඕගොල්ලෝ මරණාධාර සමිතියට සම්බන්ධ වෙන එකයි පන්සලේ දාන දෙන එකයි අතර කිසිදු වෙනසක්? කිසිදු වෙනසක් නැහැ. එහෙම නැතිකොට දැන් පන්සලට දාන දෙනකොට පින් සිද්ධ වෙනවා නම් මරණාධාර සමිතියට සල්ලි දෙනකොට පින් සිද්ධ වෙන්න ඕන. සභාපතිතුමාට කියන්නේ පින් අනුමෝදන් කරන්න කියලා සමාජික මුදල් දුන්න නිසා. එහෙම පින් අනුමෝදන් කරනවද එහෙ? කරන්නේ ඇයි මේ සල්ලි දෙන්නෙම වෙනත් ප්‍රතිලාභ ටිකක් බලාගෙන. අපි දන්නවා එහෙම වර්ණාධාර සමිතියකට බැඳිලා හිටියාම මලගෙදරට කරදරයක් නැහැ. ලොකු නේ අපි ටෙන්ට් එකක් කඩෙන් ගන්න ගියොත් ලොකු මුදලක් යනවා. ඩෙස් පුටු ටික කඩෙන් ගන්න ගියොත් ලොකු මුදලක් යනවා. නේ? එතකොට ඒක වැඩ ටික ටෙන්ට් එක ගහලා දෙන්නද කන්න උයන බඩු ටිකද එක එක මරණාධාර සමිතියට පිංගම් කෝප ටිකද මේ ඔක්කොම ටික රෙන්ට් එකට ගන්න ගියොත් ලොකු මුදලක් යනවා. හැබැයි මරණාධාර සමිතියට සම්බන්ධ වෙලා ඉන්නකොට ඊට ඒක එච්චර මුදලක් යන්නේ අඩු මුදලකින් අපිට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පන්සල කතන්දරේ. මේ දාන ටිකක් දීලා පන්සලේ සමාජිකත්වයේ තියාගෙන හිටියාම අපිට දානෙට, පිරිතට, බණට මේ ඔක්කොටම ජීවිත කාලෙම අපිට හාමුදුරුවෝ මොකක් කරගන්න පුළුවන්ද? ගෙන්න ගන්න පුළුවන්. අපි දැන් මේක වියදම් කරලා දුරකින් ගෙන්නන්න ගියොත් අපි දැන් සල්ලි වලට කොහෙන්වත් ගෙන්නන්න නැහැ නේ. සල්ලි වලටම කරන්න හිතුණයි කියන්නකෝ. අන්න ඊට වඩා මේක ලාභයි කියන තැනින් මිනිස්සු මේ සමාජිකත්ව කියන තැනින් මේක දෙනකොට මේක කවදාකවත් බුදුහාඳුරු කියපෝ දානයක් බඩපත් වෙන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවද මේ කාරණා? මම දන්නේ තේරෙනවද නැද්ද කියලා. මේක මෙහිමම තමයි. එහෙනම් ඔයගොල්ලෝ බුදුහාමුදුරු කියපු තැනින් දානයක් දෙනවා නම් කොහොමද දෙන්න ඕන? යුද සොල්දාදුවෙක් අසලක ගාමිනී බුල්ඩෝසරයට ගන්නවා වගේ. හොඳට මතක තියාගන්න. අසලක ගාමිනී බුල්ඩෝසරයට පැන්නා වගේ දාන දෙන්න ඕන. දැන් ඕක මතක තියාගන්න පහසු වෙන්නේ නැහැ මං කිව්වේ හොඳේ. පැන්නා වගේ කියලා කියන්නේ මොකද්ද? එයා හිතුවද මම ජාතික වීරයෙක් වෙයි කියලා. එයා එහෙම අපේක්ෂා කරේ නේ. ඒ වෙලාවේ කරන්න තියෙන දේ කරා. එයාට ළමයින්ට එයාට මේ මොනවා හරි පෞද්ගලික ප්‍රතිලාභයක් මොකුත් නැහැ. එයා දන්න එකම ලැබෙන ප්‍රතිලාභය මට මගේ ජීවිතේ නැතිලා යනවා. එච්චරයි. මේකට පැන්නම් කෑලි කෑලිට කුඩු වෙලා යයි. හැබැයි මම මැරුණට මේක 30ක් ඉතුරු වෙනවා. උන් මගේ ඥාතියෝ නෙමෙයි. මගේ අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි ළමයිත් නෙමෙයි. දුවත් නෙමෙයි පුතත් නෙමෙයි. හැබැයි මේ රට වෙනුවෙන් ජීවත් වෙන මේ රට වෙනුවෙන් යුද්ධ කරන පිරිසක් නේ. අන්න එයාලා වෙනුවෙන් මම මැරෙනවා. පිරිසුදු වෙනද චේතනාව? පිරිසුදු චේතනාව. ඔන්න ඔය පිරිසුදු චේතනාවම ඕගොල්ලන්ට දානයක් දෙන වෙලාවට හිතේ තියාගන්න පුළුවන් වුණොත් අහවලාට පින් දෙනවා, අරුට පින් දෙන, මුට පින් දෙන, පෙරේතයට යවා ගන්න, අපිට දිව්‍ය ලෝක යන්න, මට නිවන් දකින්න මොකක්වත් නෙමෙයි. මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉන්න නිසා තමයි මේ පන්සල මේ ඩිංග හරි රැකෙන්නේ. ඒ හාමුදුරුවෝ දන්න විදිහට මල පහනක් පූජා කරන, බෝධි පූජාවක් කරගෙන මේ ගමට මොකක් හරි සේවයක් කරනෝනේ නේ. එතකොට මේ පන්සලක් ගමේ මොනවා හරි මට්ටමින් ඒ චෛත්‍ය පන්සල ඒ ටික රැකගෙන ඉන්නවා කියන එකත් ඒකත් ලොකු දෙයක්. අන්න එතකොට එහෙම ඉන්න කෙනාට ඒ හාමුදුරු ශාසනයේ යම් ප්‍රතිපදාවක් කරන දාන මනුස්සයගේ දානි හරි පාංශු කුලේ හරි අපේ නෙමෙයි සමස්ත සමාජයට දන්න මට්ටමේ මොනවා හරි කරනෝනේ. ආන්න ඒ හාමුදුරු නිසා තමයි මේ ගොඩනැගිලි ටික හරි පරිස්සම් වෙලා තියෙන්නේ. මහා බණක් දහමක් දන්නේ නැති වෙයි සමහර වෙලාවට. අන්න ඒ හාමුදුරුවෝ වෙනුවෙන් අපි දෙයක් කරන්න ඕන. අපිට මේක කරන්න බෑනේ. අපිට පන්සලෙන් ඉඳන් පන්සල පරිස්සම් කරන්නේ නෑනේ අපි. අපි පොත් ටික පරිස්සම් කරන්නේ නෑනේ. අපි පිරිත් ටික කටපාඩම් කරේ නෑනේ. නේ? මේ බණ දහම අපිට පුළුවන් කෙනෙකුට ආරක්ෂා කරලා දෙන්න ඉස්සරහට අරන් ගියේ නෑනේ. අපි නෙමෙයිනේ මොව රැක්කේ. අන්න එහෙනම් එහෙම කරන හාමුදුරු කෙනෙන්නේ අපේ මේ ගමේ පන්සලේ ඉන්නේ කියලා හිතලා මේ හාමුදුරු ටික හැකුණත් තමයි පන්සල් ටික රැකෙන්නේ. පන්සල් ටික රැකුණොත් තමයි ශාසනය රැකෙන්නේ. ශාසනය රැකුණොත් තමයි රටයි ජාතිය රැකෙන්නේ කියලා හිතලා ඔන්න ඔය අරමුණෙන් අපි
කීය ගියත් කමන්නේ හාමුදුරන්ට ඕන විදිහට දාන ටික දෙනවා කියලා හිතලා දානි දුන්නොත්. දැන් මොකක්ද තියෙන්නේ පෞද්ගලික අරමුණ? මොකුත් නැහැ. පෞද්ගලික අරමුණ නැහැ. අන්න එහෙම වුණොත් මේක ලේසි වැඩක්ද? මේක ලේසි වැඩක් නෙමෙයි. යුද්ධයක් කරනවා හා සමානයි. හසලක ගාමිනී මැරෙන එක ලේසි වැඩක් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මැරෙන එක ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු මැරෙන්නේ. ඉඩමට කඩමට තමන්ගේ දේපල බෙදා ගන්න බැරුව මැරිච්ච මිනිස්සු නැද්ද? ඒ මිනිස්සු ජාතික වීරයෝද? ජාතික වීරයෝ වුණේ නැහැ. ජාතික වීරයෝ වුණේ නැත්තේ ඇයි? මේ මිනිහා මැරුණෙම තමන්ගේ මේ පෞද්ගලික මේ ආරවුලක් නිසා. හැබැයි හසරක ගාමිනී ජාතික වීරයෙක් වෙන්නේ ඇයි? එයා මැරුණේ ජාතිය වෙනුවෙන්. එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අන්න එහෙනම් ජාතික වීරයෙක් වෙන දානේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු දානේ. ජාතික වීරයෙක් නොවන දානේ බුදුහාමුදුරන්ගේ දානෙම නෙමෙයි. අල්ලපු ගෙදරත් එක රණ්ඩු වෙලා මේ මැරෙන එක ජාතික වීරයෙක් වෙන්නේ නැහැ. හැබැයි අපි කියන ඔය ගොංගාලේ කොට බණ්ඩා අපි දැන් ඔය කියන්නේ මොනවාද තව කවුද ඉන්නේ වීරපුරන් අප්පු ඔය ගැන කතා කරන්නේ අපි උජාරුවෙන් ජාතික වීරයෝ තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවක් වෙනින් මැරිච්ච මිනිස්සු නෙමෙයි නේ අර ටිබෙට් ජාතික මහින්ද හඳුරන්නේ ලංකාවේවත් නෙමෙයි ටිබෙට් ජාතිකයෙක් නේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කෑ ගහනවා ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්ගේ කියලා කියන්නේ නේ ටිබෙට් හඳුර කෙනෙක් නේ ලංකාවට ඇවිල්ලා සිංහලෙන් කවි ලියන සිංහලයේ මොලේ අවදි කරන්නේ ඒ මොන වෙනින්ද ඒ කරේ ශාසනය වෙනුවෙන් පොදු අරමුණක් නේ පෞද්ගලික අභිමතාර්ථයක් නෙමෙයි අන්න එහෙම අරමුණක් වෙනුවෙන් ඕගොල්ලන්ට පුළුවන් නම් දානියක් දෙන්න අන්න ඒක බුදුහාමුදුරු කියපු මහත්ඵල මහා ආනිසංස දානයක් එහෙම නැත්තම් ඊටාම දුර්වල මට්ටමේ දේව පූජාව කන්නලව්වක් යදිල්ලක් ඒකයි කියන්නේ දැන් බලන්න ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් වචන ටික බලන්න. ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් ආගමේ දැන් මුස්ලිම් ආගමේ සිකුරාදට තියෙනනේ මොකද්ද? මොකද්ද ඒකට කියන්නේ? සිකුරාද හවස තියෙන එකට කියන මොකද්ද නම? යාඥාව. යාඥා දේව මෙහෙය තියෙන සිකුරාද හවසට ඒගොල්ලෝ යාඥාවක් තියෙනවා. යාඥාවට යනවා. යාඥාව දැන් ක්‍රිස්තියානි ආගමේ යේසුස් වහන්සේ ඉස්සරහා ගිහිල්ලා තියෙනේත් මොකද්ද? යාතිකා යාඥාවක් තියෙන. නේ? සමාව දෙනු මැන දෙයියනේ. දෙවියන්ගෙන් ඉල්ලීම්නේ කරන්නේ නේ. ඒවට කියන්නේ යාඥා කියලා. යාඥා කියන වචනේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? යාචක යදීම් කියන එකෙන්. යාචකයා කියන්නේ යාඥා කියන වචනේම හැදිච්ච එකක්. යදින්නා කවුද? යාචකයා. යදින කෙනා යාචකයා. යදින්නා යාචකයෙක් වෙනවා. එතකොට ඉස්ලාම් ආගමේ ක්‍රිස්තියානි ආගමේ යාඥාවල් තිබුණොත් බුදුදහමේ කොහෙද යාඥාවල් තියෙන්නේ? යාඥා කියන වචනේ පාවිච්චි කරනද බුදුදහමේ කොහෙවත්? අහලා නැහැ නේ ඔයගොල්ලෝ? බුදුදහමේ කොහෙවත් යාඥා කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි දැනට බුදුදහමේ කරන්නේම වචනේ දානේ කරන්නේ යාඥා. එතකොට අපි ඉස්ලාම් මිනිසු කරන්න ඕන දේ අපි මෙහි කරනවා. මොකද්ද? යේසුස් වහන්සේ ඉස්සරහා යාඥා කරන එක ක්‍රිස්තියානි මිනිස්සු කරන දෙයක්. අපි දැන් ඒකම මෙහි කරනවා. මොකද? බුදුහාඳුර ඉස්සරහා යාඥා කරනවා. හැබැයි බුදුදහමේ ඒ යාඥා කියන වචනේවත් නැහැ. වචනේවත් නැත්තේ ඇයි? එහෙම එකක් මේ ශාසනයට ගැළපෙන්නේ නැති නිසා. මේ බුද්ධ ශාසනයට ගැළපෙන්නේ නැති නිසා. එහෙනම් දැන් අපි කරන්නේ ගැළපෙන එකද ගැළපෙන්නේ නැති එකද? බුදුදහමට අයිති එකද බුදුදහමට අයිති නොවන එකද? බුදුදහමට අයිති නොවන එකක්. කර බුදුහාමුදුරුවෝගේ දහම අපි පිළිපදිනයි කියලා අපි හිතන් ඉන්නේ. මම කියන එක පැහැදිලිද? ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනම් අහන්න, නිරවුල් නැත්නම් අහන්න. මෙච්චරම වැරදිද? ඒකයි මම කියන්නේ අපි සමාජයේ විසින් අපිව මෙහෙයවන්නේ හොඳ තැනකට නම් හොඳයි. හැබැයි සමස්ත සමාජයේම අපි මෙහෙයවන්නේ අපිට පෙන්වන්නේ හොඳයි කියලා කයි කතන්දර හැදෙන්නේ නැතුව අපි වගේ කරන්නේ නරක දෙයක් කරාම නම් එහෙම වුණොත් මොකක්ද අපි නොකළ යුත්තේ? ඒ අගය කිරීම ගණන් ගත යුතුයිද? ගණන් ගත යුතු නෑ. අරක කරලා ගැරහීම් ලැබුවත් කමක් නෑ. මේ ගොන් වැඩේ කළා ප්‍රශංසා ලබන එක නුවණැති කෙනෙක් කරන්නේ නෑ. තේරෙනවනේ? නුවණැති කෙනෙක් කරන්නේ නෑ. අන්නේ නිසා අපි බලන්න අපි බුදුහාමුදුරු කියපු තැනින්ද මේ දානියවත් අඩුම තරමේ
දෙන්නේ. එතන මම හොඳ තැන් ටිකක් කිව්වා. ඒ ටික හොඳට සිහි කරලා බලන්න. එකක් යාඥාවයි දානයි අතර වෙනස. නේ? යාඥාවේදී කරන්නේ ඉල්ලීම්. ඒ නිසා ඒකට දානයි කියන්නේ නැතුව යාඥාවයි කියලා කියනවා. අපි යාඥාවේ අර්ථය තමයි ඉල්ලනවයි කියන එක. යාඥාව කියන වචනේ අපි ගිහිල්ලා යම් තැනක ගිහිල්ලා මොනවා හරි දීලා ඉල්ලනව නම් ඉල්ලීමට කියන මොකද්ද? යාඥාව කියලා. බුදුදහමේ යාඥාව කියන වචනේ නෑ. හැබැයි නැතුව උනත් අපි බුදුහාමුදුරු ඉස්සරහා ගිහිල්ලා ඉල්ලනවා නම් ඒකල තියෙන්නේ මොකද්ද? යාඥාව. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මෙහි පූජාවේ ඉස්සර තිබුණනේ අර නවග්‍රහ සාන්තිය. මම ඕක අයින් කළා දැන් මේ අයින් කරාම ඔයගොල්ලෝ මීහරක් වෙනවා. ගොන්නු නෙමෙයි මීහරක් වෙනවා. ඇයි ඒ? අරහම් බුදු ගුණෙන් මගේ සඳුගේ අපල දුරු වේවා. නේ? ඉරුගේ අපල දුරු වේවා, අරක දුරු වේවා මේ. දැන් මොකද්ද මේ කරන්නේ? අල්ලා දෙයනේ අපිව බේරා දෙන මැනවි. ජේසුස් තුමනි අපිව බේරා දෙන මැනවි. මෙන්න කොරෝනා හැදිලා අනේ දෙයනේ අපිව බේරලා දෙන්න. ඔබතුමා ඔබ වහන්සේ අපිව නිර්මාණය කරේ අපිව දැන් මේ මොනවද කරන්නේ? යාඥා. අපි ඒකම වෙලා අනේ අරහම් බුදු ගුණෙන් මගේ සඳුගේ අපල දුරු වේවා කියන එකේ අරගේ අතර වෙනස මොකද්ද? කිසිදු වෙනසක් නැහැ. මේ තනිකර යාඥාවක් තියෙන. බුදුහාඳුරු එපාම කියපු එක. හේතුව තමයි බුදුහාමුදුරන්ට උමනා වුණේ මිනිහෙක්ගේ කොන්ද කඩන්න නෙමෙයි. කොන්ද කෙලින් කරන්න. ඍජුභාවය හදාන්නනේ. දැන් අතනදී මොකද කරන්නේ? දෙවියන් වහන්සේ ඉස්සරහා කොන්ද නවන. දෙයියෝ තමයි අපිට හැමදේම දෙන්නේ. අපි දෙයියෝ මත යැපෙන්නේ. නේ? ඒක හරියට ගත්තාම දැන් අපිට වෙලා තියෙන්නේ අර දැන් පිට රටින් තමයි හැමදේම ගේන්නේ. එහෙන් ලැබුණ නැතොත් අපි කාලාමාරයි. නේ? ඔව්. දැන් බඩගිනින්න ඉන්න වෙනවා. ඒ නිසා දැන් අපි කොහෙද අර කියන අර සින්දුවකක් තියෙනනේ නේ මුහුද දිහා බලාගෙන අපි දැන් මුහුදට දත නියවනවලු. නේ? අර පිට මොකද? පිට දීප දේශ ජයගාතා ආදී සිංහලුන් කියලා සින්දුවේ තියෙනනේ. අර ඒකේ කියනෝනේ දැන් නිදියන පැදුරත් පිට රටින් එන්නා කියලා නේ. ඇත්තනේ කාරණාව. පරණ සින්දුවක් ඒකේ තියෙනනේ. පිට දීප දේශ ජයගාතා. දැන් අපි කියන්නේ පිට රටේ එන එකනේ හරි ලොකු. අන්න ඒ වගේ ඒකේනකම් මුහුදට දත නියවනවා වගේ අපි මේ යාඥා කරන යදිනෝ. දැන් අනේ ඩොලර් ලැබිලා අපිට බඩු වෙන්න දැන් තිමින් තියෙනකම් අපි මෙහි යදිනෝ. පෙට්‍රල් ටික එනකම් ඩීසල් ටික එනකම් අපි යදිනෝ. කොහෙටද යදින්නේ? අනේ අර එහෙන් නැව ආවේ නෑනේ තාම. ඒතර මේ මිනිස්සු නැති වුණොත් අපි ඉවරයි කියන වගේ අපි දෙයියෝ නැති වුණොත් අපි ඉවරයි. ඒ කියන්නේ මොකද? අපේ කොන්ද දැන් අපි දැන් රටක් විදිහට ගත්තාම අපි සමෘද්ධිමත් රටක්ද අර ස්වෛරී රාජ්‍යයක්ද අර පැත්තට වහල් වෙච්ච රාජ්‍යයක්ද අපි? වහල් වෙච්ච රාජ්‍යයක්. අපිට හාල් ටික පොල් ටික කිරිපිටි ටික හැම එකම පිටින්. එතකොට දෙවියන් වහන්සේ ඉස්සරහා ඉන්න මේ දේවගතිය යාචිකා කරන කෙනා ස්වාධීන පුජ්‍යලයේද වහලෙක්ද? දෙවියන්ගේ වහලෙක්. දෙවියෝ මත යැපෙන්නේ. දෙවියෝ නැත්තම් එයාට මුකුත් කරගන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? තමාට තමන්ගේ සරණ විතරයි. නේ? තමාට තමන්ගේ සරණ. මොකද්ද? තමන් නිවැරදි ක්‍රමවේදයක් ඉගෙනගෙන එක එකාගේ පස්සේ යන්නේ නැතුව එක එකාකට ඔළුව නමන්න දෙයක් නැහැ. තමන් හරි ධර්මතාවය අවබෝධ කරගන්න. කොන්ද කෙලින් තියාගන්න. රජෙක් වෙන්න. දැන් රජාගේ යාචකයා අතර වෙනස මොකද්ද? යාචකයා ඉල්ලනවා රජු දෙනවා. දැන් ඉන්න රජු හොරකම් කරනවා. ඒක වෙනම දෙයක්. ඉස්සර අපේ රජු කියලා කියන්නේ අර යාචකයාගේ මේ ඔඩොක්කුවටත් අරගෙන යාචකයාගේ සල්ලි ටිකක් විදින මිනිස්සු නෙමෙයි. දැන් ඉන්න රජවරුන් අර අහිංසක මිනිහා කියන බොක්කටමනේ ගහන්නේ නේ. ඒකත් හොරකම් කරගෙන මිනිස්සු ජීවත් වෙනවා. නමුත් අතීතයේ කිව්වම රජවරු කියන්නේ එහෙම නැහැ. තමන්ගේ තියෙන දේ තනි මිනිස්සුන්ට දන් දීලා දානවා. ඒතර යාචකේ දැන් අර කතාව බලන වෙස්සන්තර ජාතකේ. වෙස්සන්තර මහරජතුමා දන් දෙනවා. ජූජක බමුණ අර රූපෙම පෙන්නනනේ නේ කොන්ද නමාගෙන ඇවිල්ලා අනේ රජතුමනි මට දරුවෝ දෙන්න කියනවා. නේ? දෙනවා. ඒතර යාචකයා අරයා කොන්ද කෙලින් තියාගෙන දෙනවා. අරයා කොන්ද නමාගෙන ඉල්ලනවා. එතකොට බුදුහාමුදුරන්ට උවමනා වුණේ රජෙක් තනන්න මිසක යාචකයෝ නිර්මාණය කරන්න නොවන නිසා බුදුහාමුදුරු කිසිම වෙලාවක මේ යාඥාව අනුමත කරේ නැහැ. හැබැයි අපිට තියෙන හිඟන මානසික මට්ටමේ මහත් කියනවා නම් අපි ඒ දහම ඇතුලේ ඉඳගෙන අපි යදින්න පුරුදු වෙලා ඉන්න ඒක අපේ සමාජය අපි මෙතෙන්ට තල්ලු කරලා තියෙනවා. හැබැයි දැන් ඒක වැරද්දක් විදියට පේනද කාටවත්? පේන්නේ නැහැ. ඒක හොඳම දේ. ඒක තමයි කළ යුතුම දේ. විදියට අපි සමාජයේ අපිව එතෙන්ට අගය කරනවා.
අන්න එතකොට හොඳට තේරුම් ගන්න මේ සමාජයේ අපි වගේ කරන අපිට කයි කතන්දර හැදෙන්නේ නැති අපිට හොඳයි කියලා කියන හැමදේම හරිදේ හරියද වෙලමත් හරිදේ නෙමෙයි. ඒ නිසා සමහරවිට සමාජයේ හොඳයි කියන දේ මේ රටේ ලෝකේ තියෙන වැරදිම දේ වෙන්න පුළුවන්. මොකද බහුතරයක් දෙනා නෝන බුද්ධිමත් නැහැ. සමහරවිට මේ සමාජේ නරකයිම කියලා කියන දේ හොඳම දේ වෙන්නත් පුළුවන්. දැන් අපිට ඔය මම නිකන් ලංකාවේ කතාවක් කියන්නම්. දැන් ඔය මේ කාලේ අපි කියනනේ ගංජා කියන දේ ගැනනේ. ගංජා අපිට මහා විනාශයක් වෙන මහා ප්‍රශ්නයක් ඇති කරන මහා ව්‍යසනයක් ඉදිරියනේ දැක්කේනේ. දකින්න දැන පොලිසිය හමුදාව ගිහිල්ලා ගිනි තියනෝනේ. නේ? නමුත් ඒ ඖෂධ ඒක ඖෂධයක්. ඒක මොන වගේ ඖෂධයක්ද? ත්‍රිලෝක්‍ය විද්‍යාව. තුන් ලෝක ජය ගන්න පුළුවන් ප්‍රබලම ඖෂධයක් ලෝකේ තියෙන. හැබැයි මේ ප්‍රබලම ඖෂධයේ සමාජ මතයක් තියෙන මොකද්ද? මේ ලෝකේ නරකම දෙයක්. කියන තැනට හදලා තියෙනවා. ඒ කියන්නේ සමාජ මතේ හරිද වැරදිද? සමාජ මතේ වැරදි. ලංකාවේ තහනම් මොනවාද? ගංජා, තව මොනවාද අර කියන්නේ? මොනවාද අනිත් එක? බින්කොහොඹ. අබින් නෙමෙයි බින්කොහොඹ. බින්කොහොඹ වවන්න තහනම්. බින්කොහොඹ කියන්නේ මොනවාද? වෛරස් වර්ග විනාශ කරන්න පුළුවන් ප්‍රබලම ඖෂධයක්. බින්කොහොඹ. ඔය වෛරස් උණ වගේ බෝවෙන් රෝගවලට ප්‍රබලවම ක්‍රියාකාරීත්ව වෙන දෙයක් තමයි බින්කොහොඹ කියන්නේ. ලංකාවේ ගාවන්නත් තහනම්. ඒකනේ දැන් මේ තහනම් කරලා තියෙන්නේ හොඳ දේවල්ද? දැන් අපි හිතන්නේ නීතියෙන් තහනම් කරන්නේ මොනවද? නරක දේවල්. නීතියෙන් අනුමත කරන්නේ හොඳ දේවල්. දැන් ගංජා තහනම් සිගරට් එක අනුමතයි. හොඳට හොයලා බලන්න හරියට සෞඛ්‍ය ගැන දන්න කෙනෙක් එක මම ඔක දවසක් වුණා මේ ඉස්කෝලේ වැඩ කරන කාලේ ඔය ආවා ඔය අමද්‍ය සංවිධාන වලින් ඇවිල්ලා ඉස්කෝල වල ළමයින්ට වැඩසටහන් කරන මම ඒ කාලේ හරිම විරුද්ධයි යෝගට. විරුද්ධයි කියන්නේ හේතුව මම ඒක මේ ඒ පුජ්‍යලත් එක මම කතා කරා ඔය කොළඹ තරුණ සේවාවකින් ආවේ. ආපෙලාවේ මට මෙහි තරුණ සේවාවකේ මහත්තයෙක් තමයි ඔක සම්බන්ධ කරේ මං කෝ මට පුළුවන් නම් එයාව පොඩ්ඩක් මුණ ගස්සන්න මට එයාත් එක්ක පොඩි කතාවක් කරන්න තියෙනවා. මේකේ මම විරුද්ධයි ඔය වැඩේට. මොකද ඒ කාලේ මට කිව්වේ මෙහි තරුණ සේවාවකින් හාමුදුරනේ මෙන්න මෙහෙම වැඩක් කරනවා අපිට උදව් කරන්න. ඒතකොට එයාලා හිතුවේ මේ අමද්‍යප දේවල් වලට හාමුදුරුවෝ හරි කැමතිනේ. ඔය ආරක්කු බොන ඒවාට විරුද්ධව වැඩ කරනනේ මට තමයි කතා කරේ. මෙන්න මේ වැඩේ කරමු අපි උදව් කරන්න කොළඹින් මහත්තයෙකුත් එනවා කියලා. මං කෝ මං ඔය වැඩේට මං කැමති නෑ ඕක කරනවට. දැන් මේ බොන්න උගන්නන එකද බොන්න එපා කියන එකද? බොන්න එපා කියලා කියන වැඩසටහනට මම විරුද්ධයි. හරි ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ එහෙනම් හාමුදුරුවොත් මේවට කැමතියි. දැන් මං කෝ මට එයා මුණ ගැස්සන්නකෝ. ඇත්තටම කිව්වා වගේ මෙයා මුණ ගැස්සුවා. මං කෝ මහත්තයෝ තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඕගොල්ලෝ ඔය කරන වැඩෙන් වෙන්නේ ලොකු හානියක්. ඒ නිසා ওই වැඩේ කරන්න එපා කියලා. රජයෙන් අනුමත කරත් කවුරු අනුමත කරත් මේකෙන් වෙන හානිය මේක කියලා මං හානිය පස්සේ කියන්න මං කියපු දේ කිව්වා. කියපුවාම කිව්වා හාමුදුරනේ ඇත්ත කතාවේ. අපිත්ම ඕවා පාවිච්චි කරන්න කිව්වා. හාමුදුරනේ සිගරට් නම් බොන්න හොඳම නැහැ. ඒ මනුස්සයා කියපු කතාව. සිගරට් නම් බොන්න හොඳම නැහැ. ගංජා පොඩ්ඩක් බිව්වයි කියලා එහෙම හානියක් නැහැ කිව්වා. සිගරට් එක ඊට වඩා හානි කරයි කියලා. හැබැයි එයාලා දැන් ඇවිල්ලා තියෙන්නේ මොකක් කරන්නද? ගංජා බොන්න එපයි කියන්න. කුඩු ගංජා කියන තැත්තට එපයි කියන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ මිනිස්සෙම මාත් එක්ක කියනවා මෙන්න මෙතන මේ මම කිව්වා මේ කාරණා පැහැදිලි කරන්න එයාට තේරුණේ ඒකයි. එයා කිව්වා මේ ඇත්ත ඒකෝ කාරණාව වලනේ. අපිට මේක කරන්න වෙන මේක කොහෙන් දෙන අනුමත කරපෙකනේ. කියලා එහෙම එයාත් එක්ක ඒ සිද්ධියේදී නෙමෙයි ඊට පස්සේ ආයි වැඩසටහනක් කළා. අපි විදුහල් පැත්තම ගියා හඳුනන්නේ යමු පොඩ්ඩක් මේ මෙන්න මෙහෙම වැඩසටහනක් තියෙනවා පන්සිල් ටිකක් දීලා පොඩ්ඩක් අනුශාසනාවක් කරන්න කියලා. මාත් නිකන් ඉබ්බ දී දාපු වගේ මමත් ගියා. ගිහිල්ලා පොලිසියේ ඔය ඒ සම්බන්ධ වෙන්න එක්කෙනෙකුයි WPC කෙනෙකුයි දොස්තර මහත්තයෙකුයි දැන් ඇවිල්ලා අර ප්‍රොජෙක්ටර් එක හයි කරගෙන ස්ලයිඩ් ටික මේ කරගෙන දැන් පන්සිල් ගත්තා හාමුදුරන්ට අනුශාසනාවක් කරන්න කිව්වා. හිටියේ ළමයි 9 10 11 වගේ ළමයි ටිකක් හිටියේ. මේ විදුහල් පැත්තම ගියා හාමුදුරුවෝ මේ එයා පිළිගැනීම කළා. හාමුදුරුවෝ එහෙනම් චූටි අනුශාසනාවක් කරන්න කියලා මම අනුශාසනාවේදී කිව්වා. කියලා පටන් ගත්තා. ඔන්න ළමයි ඕගොල්ලන්ට අද ඕගොල්ලෝ දන්නේ නැති සියලුම මත්ද්‍රව්‍ය ගැන දැනගන්න පුළුවන්. මේ මහත්තුරු මෙන්න ස්ලයිඩ් ෂෝ හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එකකින් පෙන්නනවා. ඕගොල්ලෝ දන්නේ නැති ඔක්කොම ටික අද දැනගන්න පුළුවන්. මේ පොලිසිය රාලහාමිලා කියයි මේව තියෙන තැන. මේව බිව්වහම නීතිමය රාමුවක් තියෙනනේ. මෙහෙම ඉස්කෝලේ ඇඳුමින් බිව්වට පස්සේ පොලිසියට අරන් යන්න බෑ. ඒ ටික මේ පොලිසිය රාලහාමිලා කියයි. මේ මහත්තුරු පෙන්නයි ඕගොල්ලෝ දන්නේ නැති ඔක්කොම මෙච්චර කල් මේ ගෑල්ලා මේ සමහරලාට සිගරට් එකකින් එහා මුකුත් දන්නේ නැහැ.
දැන් ඕගොල්ලන්ට අද දැනගන්න පුළුවන් ඒල ඔක්කොම ටික මං කිව්වා මහත්තුරු ඇවිල්ලා මෙන්න මේ ටික කරලා යන්නේ. එතන විදුහල්පතිතුමක් තියෙනවා, ඔය පොලිසියක් තියෙනවා, දොස්තර මහත්තයා තියෙනවා, ඔක්කොම ඉඳි. මේක කිව්වට පස්සේ කියලා මම කිව්වා ඕගොල්ලෝ කරන වැඩේ වෙන්නේ මෙන්න මේක. මේ ඕක කරයි කියලා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන එක නෙමෙයි වෙන්නේ. ඕගොල්ලෝ සමහරලාට කරන්නේ මේ මධ්‍ය කියන්නේ මධ්‍ය ප්‍රචාරය කරනවා. ඒක දුර්වල කරනව නෙමෙයි. ඒව ප්‍රචාරය කරනවා. ප්‍රචාරය කරන වැඩසටහනක් තමයි මේ කරන්න කියලා කිව්වම කොහොම හරි වැඩසටහන විනාඩි 20යි. බඩු ටිකක් අකුලගෙන ගියා කට්ටිය. ඊට පස්සේ මම ඒ සිදුවීමම ඔය අන්තර්ජාලයට දැම්මට පස්සේ විදුහල්පතිතුමාටත් කතා කරලා කියලා තුනේ මෙන්න මෙහෙම ඉස්කෝලෙන් වැඩසටහනක් කරලා තියෙනවා. ඒ කියන්නේ මම කියප එක මම ළමයින් ලව්ව කියෙව්වා ඇත්තටම. ඒක දැනටත් අන්තර්ජාලය තියෙනවා. ළමයින්ගෙන් මම නිකන් අර කමෙන්ට් එකක් ගන්නවා කියලා කියන්නේ. ළමෙන් ඇහුවා ඕගොල්ලන්ට මොනවද අද මේ වැඩසටහනේ ලැබුණේ? ඒක ඉතින් අපිම එයාලට ලැබිච්ච දේ. කිව්වා අපි දන්නේ නැති මද්ද්‍රව්‍ය ගැන ගොඩක් දේවල් දැනගත්තා. තියෙන තැන් දැනගත්තා. රෝමියෝ කියලා. දැන් මම ඕක අන්තර්ජාලයට දැම්මහම මේ ඒකට විදුහල්පතිතුමාටත් කතා කරලා කියලා දුන්නා මෙන්න මෙහෙම එකක් දාලා තියෙනවා ඉස්කෝලෙන් රජයට විරුද්ධව කියලා. විදුහල්පතිතුමා කිව්වා කමන්නේ ආදම ඕක. උන් කරපු ඕකනේ. හාමුදුරු කියපු කතාව ඇත්තේ. ඒ වගේ දැන් මම මේ කියන්නේ හැදුවේ මේ සමාජය අනුමත කරන නීතියෙන් අනුමත කරලා තියෙන හැමදේම හොඳ දේවල්ද? හොඳ දේවල් නෙමෙයි. නීතියෙන් වහලා තියෙන හැමදේම නරක දේවල්ද? නරක දේවලුත් නෙමෙයි. අන්න ඒකයි අපි තේරුම් ගත යුත්තේ. ඒ නිසා සමාජය අපිව මෙහෙවන්නේ අර විදිහට දානයක් දෙන්න. හැබැයි ඒක හරි දෙයද? හරි දෙය නෙමෙයි. ඒකයි මම කිව්වේ මිනිස්සෙක් දැන් අපිට උනත් සමහරවිට මිනිස්සෙක් දානයක් දෙන්න කැමති නැත්තේ ඇයි? ආරණ්‍යයකට අපිට කියන්නේ මෙහෙට ගෙනගෙන ආරණ්‍යයකට දානයක් දෙන්න කැමති නැහැ මිනිස්සු. ඇයි ඒ? ආරණ්‍ය හඳුරු බණට එන්නේ නැහැ, දානට එන්නේ නැහැ, පිරිතට එන්නේ නැහැ. එහෙම එන්නේ නැති මිනිස්සුන්ට අපි මොකටද දානේ දෙන්නේ? දැන් මෙහෙදී ඕන තරම් ඒ කතාවම කියලා තියෙනවා. නේ? දානට පාන්සුලට එන්නේ නැති හාමුදුරන්ගෙන් අපිට මොකටද? එතකොට මිනිස්සු හිතන් ඉන්නවා දැන් මිනිස්සු ඉන්න තැනම වැරදිද හරිද? වැරදි. එයාට තේරෙන්නේ එයා කියන කතාව වැරදි කියන එක එයාට තේරෙන්නේ නැහැ. අන්න එහෙනම් ඒ කියන්නේ මේ මිනිස්සු ඇත්තටම ගමේ පන්සලට දාන්නේ දුන්නත් වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒක අර කතරගම දෙයියන්ට පූජා වට්ටිය තිබ්බා වගේ. නේ? නවග්‍රහ සාන්ති කවි ටික කිව්වා වගේ තමයි. ඒ නිසා මේ මිනිසුන්ට කවදාකවත් මේ සසරෙන් ගැලවෙනවත් අපායෙන් ගැලවෙන පින්කම සිද්ධ වෙන්නේ. අන්න එහෙම දානයක් දීලා මලගේ ඥාතියෙකුට පින් දුන්නේ කියන්නකො ලැබෙයිද? මේ කපේ ලැබෙන්නේ නැහැ. එහෙම දානයක් දීලා එයාගේ අම්මට හරි තාත්තට හරි මැරිච්ච මිනිහෙකුට පින් අනුමෝදන් කරනවා. පින් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එයි පින් ලැබෙන්න නම් ඉස්සෙල්ලා මොකක් වෙන්න ඕනද? ඔව් ශක්තිමත් වෙච්ච හිතක් වැඩෙන්න ඕන. ශක්තිමත් වෙච්ච හිතක් වැඩුණොත් තමයි එයාට ඒ ශක්තිමත් වෙච්ච හිත අනික් කෙනාට මොකක් කරන්න පුළුවන්ද? අනුමෝදන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ මිනිහා යාචකයෙක් වෙලාම නම් දානේ දෙන්නේ. දානේ දෙන්නෙම හිඟන්නෙක් කියලා නම් හිඟන්න කොහොමද අනිත් මිනිහට උදව් කරන්නේ? මම කියන එක තේරෙනවද? ඔයගොල්ලන්ට තේරෙනවද? දානේ දෙන්නෙම හිඟන්නෙක් කියලා. ඒ කියන්නේ පූජාව තියන්නෙම අනේ අරක ලැබියම් මේක ලැබියම් මේ කියන ප්‍රාර්ථනාව නම් එතන මොකෙක් කියලාද දැන්? හිඟන්නේ කියලා. හිඟන්නේ කොහොමද තවත් මිනිහෙකුට උදව් කරන්නේ? එහෙනම් අපි කාට හරි උදව් කරන්න නම් යාචකයෙකුට උදව් කරන්න නම් අපි කොන්ද කෙලින් තියාගෙන අපි ශක්තිමත් වෙන්න ඕන. ඇති හැකි කෙනෙක් බවට පත් වෙන්න ඕන. නේ? ඇති හැකි කෙනා ඉල්ලන්නේ නැහැ. ශක්තිමත් කෙනාව හිතුවත් ඇති. වචන කියලා අරම කියලා මෙහෙම කියලා කරන්න ඕනේ නැහැ. අන්න එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න. මේක හදාගත්තොත් මේ නිවන් දකින්න ඕනේ නැහැ ඇත්තටම. විශාල ජීවිත පරිවර්තනයක් කරගන්න පුළුවන්. විශාල ජීවිත පරිවර්තනයක්. අපේ ලංකාවේ මිනිස්සුන්ට ඔය පරිවර්තනය වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ. ඒ මිනිස්සු කෙලෙසකින්මයි දාන දෙන්නේ. ඒ නිසානේ පොඩ්ඩ වැරදිච්ච එකම හාමුදුරන්ට බනින්නේ. පාන්සුකට අපි අච්චර කොල්ලක් දාන්නට ආවෙත් නෑ අපි. දැන් මේ අපිට නෙමෙයි. දැන් ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නකෝ. ගමේ පන්සලේ හාමුදුරන්ට බැරි වෙලාවල ලොකු හාමුදුරන්ට එදාට ඔන්න අසනීපයක් කියලා ඉස්පිරිතාලේ යනවා. පොඩි හාමුදුරු ටිකක් දානට යවනවා. ඔන්න දැන් දායකුන් නැගේ හිත හොඳ නැහැ. ඇයි ඒ? අපි මෙච්චර කොල්ලත් බලන්නකෝ පොඩි හාමුදුරු ටිකක් කියලා ලොකු හාමුදුරු ආවේ නැහැ. කියලා බනිනවා. ඒ බනිනවයි කියලා කියන්නේ මොකද්ද? එයාලා දීප හැම දාන වාරයකදීම අපේක්ෂාව තිබිලා තියෙනවා. එහෙනම් දානය මොකද්ද? අපේක්ෂා සහිත දෙන එකක්ද? নিরপেক্ষ දෙයක්ද? নিরপেক্ষ දෙයක්. নিরপেক্ষවයි දන් දෙන්න ඕන.
නිර්පේක්ෂයි කියන අපේක්ෂාව විරහිතයි. සොල්දාදුවෙක් වගේ. අන්නේ නිසා තමයි බුදුහාඳුරු දානංච යුද්ධංච සමානමාහුම් දානයක් දෙනවා කියන එක යුද්ධයක් කරන වගේ වැඩක් කියලා සමාන කරලා පෙන්නන. පැහැදිලි නේ බුදුහාඳුරු කරපු අර්ථකථනේ? එහෙමත් කියලා කියනවා බුදුහාඳුරෝ දානං මොකද? අර දිව්‍ය ලෝකෙට ඉනිමගක් කියලා කියනෝනේ නේ. දානං සග්ගස්ස සෝපානං. සෝපානයි කියන්නේ ඉනිමග කියන එක නේ. දානය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට ඉනිමගක් වෙනවලු. දැන් මිනිස්සු හිතන් ඉන්නේ පන්සලට දාන ගෙනත් දුන්නා හරි බුදුහාඳුරු කියලා තියෙනෝනේ දානේ දිව්‍ය ලෝකෙට ඉනිමගක් කියලා. ඒ නිසා මෙහෙම දානෙ දුන්නාම දිව්‍ය ලෝකයන් ලැබෙනවා කියලා. බුදුහාමුදුරු දානීය ස්වර්ගයට නිමගක් කියලා කියනවා. ඒක බොරුද ඇත්තද? ඇත්ත. කාටද ඒක? හරියට දාන දෙන කෙනාට. ඒ කවුද? යාචකයාද? රජුද? රජු. රජවරු කොහොමද මැරිලා අපාය යන්නේ? හොරු නෙමෙයි හොඳේ. රජවරු. රජහොරු නෙමෙයි රජවරු. අද ඉන්නේ මිනිස්සු නම් ඒ මිනිස්සුන්ට වෙනම එකක් තියෙන්න ඕන. ඒ රජවරු නෙවෙයිනේ රජහොරුනේ ඉන්නේ නේ. ඒ කියන්නේ මේ එක පක්ෂයක් කියන එක නෙමෙයි මේ කාල සීමාවේ මම හිතන්නේ නිදහසෙන් පස්සේ හිටපු දෙන්න තුන් දෙනෙක් කරෙන්න මේ අනිත් ඔක්කොම රජහොරුනේ හිටියේ. ඒ මිනිස්සු කොහොමද අපාය යන්නේ? ආයි මෙහෙදිම යනවා. මෙහෙදිම බාගෙට පෙන්නලා තමයි යන්නේ. නමුත් රජවරු කියලා කියන අය එහෙම නැහැ. ඒ කියන්නේ අර දසමහයෝධය ගැන හැමදාම මම කියන්නේ නේ. දසමහයෝධය කොච්චර මිනිස්සු මරුවත් ඝාතනය කරත් මොකක් වෙන්නේ නැද්ද? එක යෝධෙක් සතර අපාගත වෙලා නේ. ඇයි ඒ? එයාලා මිනිස්සු මරුවේ තමන්ගේ ඉඩම් ප්‍රශ්නයකටද? නෑ රට ජාතිය සාසනය පොදු අරමුණක් උදෙසා. ඒ නිසා ඕනම දෙයකදී පොදු අරමුණක් උදෙසා අපි කරන දේ ලැබෙන ප්‍රතිඵලය යහපත්. හැබැයි පෞද්ගලික අරමුණක් උදෙසා කරන දේවල් වල මේ තමයි කුඩා ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නිසා දානීය කියන එකවත් අපි දී ගන්න තාම දන්නේ නැති වෙනකොට අපි කොහොමද නිවන් දකින්න මාවතක් ගැන ඉගෙන ගන්නේ? ඒ නිසා අපිට පුංචි කාලේ ඉඳලා මම පෙන්නන්නේ ගියා අපිට පුංචි කාලේ ඉඳලම ඔළුවට හදලා දීලා තියෙන්නේ හරි විදියට හිතන්නද වැරදි විදියට හිතන්නද? වැරදි විදියට හිතන්නම අපේ ඔළුවට හදලා දෙන. අපේ ඒක කරේ කවුද අපේ? අපේ ගුරුවරු, අපේ දෙමව්පියෝ සමහරට මේ වැඩි හිටියෝ. ඒක තමයි. මේ પરම්පරාවෙන් එන්නේ මේකනේ. ඒතර කොහෙදි හරි වැරදිච්ච එකක් ඊළඟ પરම්පරාවටත් අපි මේක දෙනවා. හැබැයි මේකෙන් එහාට කියලා දැන් මම මෙහෙම කතාවක් කිව්වහම දැන් මේක මොකක් වෙනවද? ඔන්න ධර්මයේ විකෘති කරනවා. දැන් මේ බණ ඇහුවොතින් තවත් කෙනෙක් කවුරු හරි කියයි මේ දාන්නේ දන්න කෙනෙක් අන්නර හාඳුරෝ අර මේ දේවදත්ත නිකායේ. ඇයි ඒ හාඳුරු ධර්මයේ විකෘති කරනවා. අන්නර මලගේ ඥාතියෙකුට පින් දෙන්න අපේක්ෂාවකින් දාන දෙන එකත් එපයි කියලා කිව්වා කියනවා. මේ බුදුහාඳුරන් කාලේ අර කොසල් කවුදර මේ මලගේ ඥාතීන්ට පින් දෙන්න අර දානිකුත් දුන්නයි කිව්වනේ නේ. අර කවුදර කොසල් රජතුමාගේද බිම්බිසාර රජතුමාගේ ඒ කතාවමනේ කියන්නේ නේ. බිම්බිසාර රජතුමාගේ ඥාතියෝ වගේක් නිර්ගාමී වෙලා ඉඳලා දානයක් දීලා පින් අනුමෝදන් කරයි කියලා. එතකොට එහෙම ඒක පින් අනුමෝදන් කරන්න බැරි කමක් නැහැ. හැබැයි දැන් බිම්බිසාර රජතුමා බුදුහාඳුරට දානෙ දුන්නේ එදාමද? ඒකටමද? ඒකටම දීපු දානයක් නෙවෙයි බිම්බිසාර රජතුමා කියලා කියන්නේ බුදුහාඳුරන්ට බොහෝ සෙයින් දාන පහන් දීපු කෙනෙක්. නේ? ආරාම වේ බොහෝ සෙයින් මේ තමන්ගේ වේදම් කරපු කෙනෙක් ඒ ශාසනය වෙන්නේ. ඒ නිසා අර ආරමුණට දීලා එයාලට පින් දුන්නා. හැබැයි ඒක උදෙසා විතරක්ම නම් මේ මිනිහ ජීවිත කාලෙම එකම දානය දීලා තියෙන ඥාතීන්ට පින් දෙන්න නම්. එහෙම නම් ඔන්න ඒක දානයක් වෙන්නේ නැහැ. බිම්බිසාර රජතුමාව මේ ශාසනික පොතේ කියවෙන්නේ ඒ දානෙ මිනිසාද? නෑ මේ ශාසනයට ගොඩක් උදව් කරපු කෙනෙක් නේ. කොච්චර උදව් කරලා තියෙනවද මේ ශාසනයට? ඉතින් එහෙම කරන මිනිස්සෙක් අර ඥාතියෙක්ට සිහි කළා දානයක් දුන්නයි කියන එක ප්‍රශ්න නෑ. මොකද එයාගේ හිත ඇතුලේ තියෙන ඥාති කතාවක් නෙමෙයි. ශාසනයට පුදුමාකාර ආදරයක්, ගෞරවයක් ඒක රකින්න ඕන කියන අරමුණ කියන එක එයාට තියෙනවා. නේ? අන්න ඒ වගේ අපිත් එහෙම හදිස්සියෙන් එහෙම දෙයකට කරාට කමන්නේ. හැබැයි අපේ සැබෑ හිත තියෙන්න ඕන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ විතර නෙමෙයි මගේ පව. සැබෑ හිත තියෙන්න ඕන පොදු අරමුණක් මිසක පෞද්ගලික අභිමතාර්ථයක් නෙවෙයි. පැහැදිලි නේද? අන්න ඒ අරමුණ ඒ දාණය කියන එක මේක හාමුදුරන්ටම දෙන්න ඕනේ නෙමෙයි. බල්ලෙකුට හරි කමන්නේ. සිල් ඇත්තෙකුට හරි කමන්නේ. වැඩිහිටියෙකුට හරි කමන්නේ. දැන් වැඩිහිටි දාන, සිල් දාන, බලු කපුටු දාන කියලා අපි දෙනෝනේ. ඔය හැම දානයකදීම වෙන්න ඕනේ ඒක. දැන් දාන දෙනකොට දැන් අර හසලක ගාමිනී හිතුවේ 30 දෙනා.
මුන් ටික බේරේනේ මම මැරිලා. නේ? ඒතර මගේ ජීවිතේ මට කිසිම අපේක්ෂාවක් නැහැ. මේ මිනිස්සු ටික බේරේනේ. දැන් අපි දානය බලු කපුට දානයක් දෙනකොට මොකද්ද දෙන්න ඕනේ? අපේ සෙනසුරු අපල දුර වේවා කියලාද? නෑ. මේ සත්තු ටික කාලා ඇත්තටම සතුටු වෙයිනේ. මොනුත් කැමතිනේ කන්න. කියන තැනින් දෙනවනම් සිල් ඇත්තන්ට දෙනකොට ඒ මිනිස්සු අනේ දාන ටික වළඳලා සතුටු වෙලා දහමක් ඉගෙන ගත්තොත් ඒ මිනිස්සු යහපත් වුණොත් අනේ කොච්චර දෙයක්ද මේ කියන්නේ අවයසට ගියපු අය නැත්තම් සමහරට මේ සිල් සමාදන් වෙලා ජීවිතේ යථාර්ථයක් හොයන මිනිස්සුන්ට අනේ මෙන්න මේ වැඩේ කරගන්න අපිත් පුංචි හරි උදව්වක් කරන්න ඕන කියන තැනකින් කරොත් ඒක ප්‍රබලයි නේ හාමුදුරු කෙනෙකුටත් එහෙමයි දැන් අර පිරිසකට වඩා හාමුදුරු කෙනෙක් ඊට වඩා ලොකු මෙහෙවරක් කරන්න ඕනේ ඒතර මේ මෙහෙවරට මම වචනකින් හරි උදව්වක් කරන්න ඕන කවුරු හරි එතෙන්ට විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕන ඒත් මොකද්ද ඒත් දානයක්. ඇයි ඒ? කවුරු හරි පන්සල වැහෙන්න වැඩක් කරනවද නෑ. අපි ඒ මිනිහත් එක්ක රණ්ඩු වෙලා පන්සල රකින්නවා. එහෙමනම් මොකද වෙන්නේ? ඒ පන්සල රැකුණොත් බොහෝ කාලයක් මේ ගමට ලොකු යහපතක් වෙයි. නේ? හැබැයි අද ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔගේ අනිත් පැත්ත. අර දැන් අර මට අර අපේ ඔය අජිත් කිව්වා මේ සිරිපාදේ අර ආරණ්‍යයක වැඩ ඉන්න අපේ හාමුදුර කෙනෙක් කියන සිරිපාදේ මේ වැඩ ඉන්නේ. ඉතින් මහා රක්ෂිතයක් නේ. දැන් ඒ හාමුදුරන්ට ගමේ මිනිස්සු වහ දාලා දීලා. දානෙට වහ දීලා. දැන් මේ මෙහි ඔය වලස්මුල්ලේ ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍යයට දවසක් ගොම සිලිකාවරයකට දාලා පාත්‍රයට බෙදලා. ගොම. ඔය වලස්මුල්ලේ මේ කැලේ තියෙන ආරණ්‍යයක් මේ තියෙනනේ නේ. මට හරියට මතක නැහැ. පල්ලේ කන්ද පැත්තේ වෙන්න තියෙන්නේ. අර කිරිබජ්ජරණාන්තහානගේ අසපොකුත් තියෙන. ඒ අසපොට එහා තව ආරණ්‍යකුත් තියෙනවා. ගොම බෙදලා තියෙනවා. අර හාමුදුරුවන්ට වස දාලා දීලා තියෙනවා. ඒ හාමුදුරුවෝ එළවන එක එක දේවල් කරනවලු ඒ කැලේ. දැන් මේ මොකද්ද? අර කසීපු ටික පෙරා ගන්න බැරුව, ගස් ටික හොරට කපා ගන්න බැරි මිනිස්සු ටික, ඒ ගමේ මිනිස්සු එකතු වෙලා අර එළවන. ඉතින් දැන් එහෙම ඒ වුන් සමහරලාට ගිහලා පන්සලට දානෙත් දෙනවා ඇති. අර හාමුදුරුවන්ට හැම කර කොහේ හරි පන්සලකට දාන්නේ දීලා එහෙම සමාජිකත්වද බෝධි පූජා මල් පූජා එහෙම තියෙන ඇති විහාරවල වලට ගිහිල්ලා නේ පුදුමයි උන්ට අර සාසනෙ පන්සලකටත් පය ගහන්න ලැබෙනවා කියන එක අර සුප්‍රබුද්ධත කවුද ගියා වගේ පොළොව බලාගෙන යනවා කියන්නේ එහෙව් මහා මේ අධාර්මිෂ්ඨ ටිකක් මේ සමාජයේ ඉන්නේ ඒ නිසා මේ සමාජයේ මේ වගේ ව්‍යසනයක් ඇති වෙනවා කියන එක අසාධාරණයක් මම නම් ඒක කිසිම අසාධාරණයක් දකින්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ මේක මේ ඉස්සෙල්ලුනේ නැත්තේ කියන එක. මම දවසක් කියලා තියෙනවා ඇත්තටම මේකේ අපේ හාමුදුර කෙනෙක් මේ කාරණාව කිව්වේ මාත් එක්ක. මේ ආයුෂ්මතුනි මේ රට මේ මට්ටමින් හරි තියෙන්නේ දැනට මේ ලංකාවේ ඔය ආරණ්‍ය සේනාසන හරි පන්සල් වල හරි ඉඳගෙන ආධ්‍යාත්මිකව ගුණයක් වඩ아가ගෙන ඉන්න හාමුදුරු. තායිලන්තේ, බුරුමය, ඉන්දියාව ඔය රට වගේ රටවල් වල ඉන්න ආධ්‍යාත්මික පැත්තේ ඉන්න ඍෂිවරු මුනිවරු කියන හාමුදුරුවරුන්ගේ තියෙන මෛත්‍රී සහගත කියන්නේ සමස්ත ලෝකයේ ඇතුළෙම ඉන්න සමහර වෙන පූජකයෝ වෙන්නත් පුළුවන් මෛත්‍රී සහගතව මේ ලෝකෙට ඒ අය නිකුත් කරන කිරණ ටික නිසා මේ ව්‍යසනේ සමබර වෙනවා එහෙම නැත්නම් මේ දැනට මිනිස්සුන්ගේ හිතවල තිබෙනා වූ අයහපත් කිරණ මේ හිතවිලි වල තියෙන විසගතිය මේ ලෝකෙ ගිනි ගොඩක් වෙන්න තරම් විසයි මිනිස්සුන්ගේ හිත මේ වෙලාවේ හැබැයි ඒක නිවලා තියෙන කවගෙන්ද? අර ආරණ්‍ය වලට හරි කැලෑවල් වල වෙලා හරි තායිලන්තේ, බුරුමේ, සියමේ, ඉන්දියාව මේ අපේ රටේ වගේ කීපයක බොහෝම අතලොස්සක් දෙනා මේ ලෝකෙට පතුරවන මෛත්‍රීසිත. මෛත්‍රීසිත ගුවන් ඒ කැට්ටිය කරන භාවනාවක් හැම නෙමෙයි සමහරට මෙහෙම වගේ දෙයක් වෙන්න පුළුවන්. මිනින්ගේ හිතක් වෙනස් කරලා යහපතකට ගන්න එක. ආන්න ඒ අය ටික නිසා මේක පුපුරන්නේ නැතුව, ගිනි ගන්න නැතුව මේ ලෝකේ තියෙනවා. නැත්තම් මේ ලෝකෙ මොකක් වෙන්න ඕනද මේ වෙද්දි? ගිනි ගන්න ඕන. ඒ තරම් මේ වස වෙලා විස වෙලා. දැන් ඒ ටික වෙලා නැද්ද? ඒ ටික වෙලා තියෙනවා. ඒ නිසා මොකද මේ චිත්ත සමුට්ටානික ලෝකයක් නේ. සිතිවිලි වලින් නිර්මාණය වෙච්ච සිතිවිලි වලින්ම පවත්තගෙන යන සිතිවිලි වලින්ම විනාශ වෙන ලෝකයක්. උපාද ස්ථಿತಿ භංග කියලා ත්‍රිමූර්තිය කියලා කියන්නේ නේ. නිර්මාණය වීම, පවත්වාගෙන යාම, විනාශ වීම සිතිවිලි වල ස්වභාවයක් නිසාමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද ලෝකේ ගත්තට පස්සේ අපේ රටේ ගත්තම ලෝකේ අපි පැත්තකින් තියමු අපේ රටේ අපි අතරේ මෙන්න මේ දානීය කියන එක දෙන මෛත්‍රී සාගත මිනිස්සු නැහැ.
ඒ දාන දෙන්නේ හාමුදුරුවන්ට තියෙන ආදරයටම නෙමෙයි. ශාසනයට තියෙන ශාසනය ගැන කිසිම ආදරයක් නැහැ ඉන්න මිනිසුන්ගේ. නේ? හාමුදුරුවෝ ගැන කිසිම මෛත්‍රියක් නැහැ. බුදු ශාසනයේ බුදුහාමුදුරුවෝ ගැන කිසිම මෛත්‍රී සාගත හිතන්නේ නැහැ. බුදු පිළිමේ ඔළුව කඩලා නිදන් ගනිය මේ බුදුහාමුදුරුවෝ ගැන මෛත්‍රී සාගත හිතක් තියෙනවා නන්නේ. එහෙම කවදාකවත් කරන්නේ නැහැ. නමුත් අද රටේ ඒක වෙනවා. කොච්චර මේ පහුගිය කාලේ නිදන් කැඩුවද? නේ? බුදු පිළිමේ ඔළුව ගලවලා දානවා නිදන් ගන්න. දැන් ඔය සිතන් ගලනවා කීසරයක් කැඩුවද? රිච්චර දැනටකට මිනිස්සුන්ගේ මානසික මට්ටම විකෘති වෙච්ච එකේ එහෙම ලෝකයක් ආරක්ෂා වේද? දෙයියෝ රකීද? දැන් අපි අනේ දෙයියනේ අපිව රකින්න කිව්වා කියලා. නේ? එහෙම රකින්නේ. දෙයියෝ දාගෙන මුන් මහ පාපිෂ්ඨයෝ ටික. මුන් මොකක් කරන්නවද? මුන් සමූල ඝාතනය කරන්න ඕන කියන තීරණයට දැන් ඇවිල්ලා තියෙනවා. දෙවිවරු පවා. ඔව්. තව ඉස්සරහට මොන විනසන ටිකක් වෙයිද දන්නේ නැහැ. ඇයි ඒ වෙන්නේ? ඒ ව්‍යසන ටික වෙන්නේ දැන් තව ඉස්සරහට කුරුළු උනොද කියලා මොකක්ද එකක් එනවලුනේ. ඒකට කිසිම බෙහෙතක් නැහැ. රොත්ත පිටින් අපිටමත් යන්න වෙන්නේ. මේකේ වැරදි කාර්යය වෙනවා කොටස් දෙකක්. මම ඉස්සරින් ඉඳලා මෙහිදී ඔයගොල්ලන්ට කියලා දෙන්න. එකක් වැරද්ද කරන මිනිහා. අනිත් එක වැරද්ද දිහා බලාගෙන නිහඬ වෙන්න මිනිහා. දෙන්නට විනාශ වෙන්න වෙනවා. දැන් අපි හිතනවා ඒකට. අපි වැරද්ද නිවැරදි කරගන්න අපිට අපොහසත් වුණා. ඒ නිසා අපිටත් විනාශ වෙන්න වෙනවා. වැරද්ද කරපු මිනිහා කොහොමත් වැරදිකාරයෙක් කියලා විනාශ වෙනවා. අපිටත් විනාශ වෙනවා. අපිට ඒක රකින්න වෙන්නේ. ඒ අපිට බැරි වුණා මේ වැරද්දෙන් මිනිස්සු නිදහස් කරගන්න. අපොහසත් වුණා. නිසා අපිට මහා පාවකාර කාලෙක මේ ලෝකෙ ඉපදුණා. එහෙම වෙන්නේ නැද්ද බලන්න? ඒක මම හොඳම උදාහරණයක් ඔය දේශනාවල මම කියලා දෙයි. කන්ද උඩහා මිනිසෙක් ඉන්නවා. අපි ඉන්නේ කන්ද පහළ. උඩහා කන්ද ඔක්කොම කප එලි කරනවා. මේ පාරිසරික විනාශයක්ද නැද්ද? පාරිසරික විනාශයක්. හැබැයි අපේ ඊඩමට කිසිම හානියක් අපේ ඊඩමේ ගස් කපන්නේ නැහනේ. දැන් මේ මිනිහා කල්පනා කරොත් පරිසරය විනාශ කරාට කමන්නේ අපේ ඊඩමට හානියක් නැහනේ. කියලා මේ මිනිහා සද්ද නැතුව හිටියොත් යම් දවසක වැහැලා කන්ද නාය ගියොත් අර මිනිහා විතරද විනාශ වෙන්නේ. ඒ ටික හොදගෙන ඉන්නේ මේ මිනිහගේ ගේ උඩට. අන්න එතකොට වැරද්ද කරපු මිනිහා වැරද්ද නිසා විනාශ වුණා. බලන් හිටපු මිනිහා විරුද්ධ නොවෙච්ච නිසා විනාශ වුණා. දෙන්නම විනාශ වෙනවා. ඒ නිසා ලේසි නෑ මේ වැඩේ. ඔව් අනේ අපි නම් එහෙම කිසිම වැරදි වැඩක් කරන්නේ නෑ. අපි අපේ පාඩුවේ ඉන්නවා කියලා හිතුවොත් හරියයිද? එහෙම හරියන්නේ නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්නත් බෑ. අපේ පාඩුවේ හිටියත් විනාශ වෙනවා. දැන් ඒක මෙන්න මේ වගේ හිතන්න. දැන් මේ කාලේ කොරෝනා තියෙනනේ. ගෙදර තාත්තා කල්පනා කරනවා මම නම් ඔය කොහේවත් යන්නේ නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා එළියට පහළට බහින්නේ නැහැ මෙහෙම කියලා. ළමයි ටික මොකක් කරනවද? රට සේරෝ ඇවිදිනවා. දැන් තාත්තා කොච්චර ගෙදරටලා පරිස්සම් වුණාද දැන් ළමයි රට සේරෝ ඇවිදලා ඉනවනේ. අන්න එතකොට දැන් තාත්තා වැරද්ද කළාද? කළා නැහැ. හැබැයි වැරද්ද කරන කෙනාට මම අනේ ඔය එක එකට මට ඕකේ කියන්න බෑ මම පරිස්සම් වෙනවා. දැන් හිටියට එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. අන්න ඒ වගේ මේ කාල සීමාවේ මේ ලෝකේ මිනිසුන්ගේ අධාර්මිකභාවය, අධාර්මික සිතිවිලි මේ වර්ධනය වෙන එක අපි වර්ධනය කරගත්තොත් අපිට විනාශයක් වෙනවා. ඒ වගේම ඒක වර්ධනය වෙන්න ඉඩ දීලා අපි නිහඬව හිටියත් ඒත් අපිට විනාශ වෙන්න සිද්ධ වෙනවා. නේ? එහෙනම් අපි දානේ දෙන්නේ නැහැ. අපි නම් හරියට දානේ දෙනවා අනිත් මිනිස්සු දානේ දෙන්නේ නැහැ කියන එක සාධාරණ අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ බලන්න මේ මිනිස්සු ඇත්තටම දානේ කියන එක පූජාවක් බුදුහාඳුරන්ට ඇත්තටම බුද්ධ පූජාවක් තියනවද? නේ? කතරගම දෙයියන්ට තියෙන පූජාවයි බුදුහාඳුරන්ට තියෙන බුද්ධ පූජාව අතර කිසිදු වෙනසක් නැහැ සමහර වෙලාවට. නේ? මේ වගේ බුදුහාඳුරන්ට වදිනකොට අර දේවාලයට ගිහලා පින් පෙට්ටියට සල්ලි දාලා බුදුහාඳුර නිකන් මේ හිඟන්නේක් කළා. අර හිඟන්නෝගේ ඉස්සරහට තියෙනනේ බෙලෙක්කයක් තියලානේ. ඒ බෙලෙක්කෙට සල්ලි කීයක් හරි දාලානේ මේ මිනිස්සු උදේ පාන්දරේ කොළඹෙම මිනිස්සු උදේට වැඩට යනකොට ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර හිඟන්නට සල්ලි අනිවාර්යෙන් දානවා. දීලා මොකක් හරි ප්‍රාර්ථනාවක් කරනවා. මම මේ කරපු උදව්වට මෙහෙම වෙන්න හම් වෙන්න කියලා. මට මිනිස්සු එහෙමම කියලා තියෙනවා. ආදවර වාහන වල යන්නේ නේ. එකතු කරන්නේ. ඒතර ඒ හිඟන්නට සල්ලි දෙන එකේම තියෙන මොකක්ද අපේක්ෂාවක්? ඒකම දැන් බුදුහාඳුරන්ටත් කරලා තියෙනවා. නේ? දැන් මිනිස්සු මෙහිත් ඇවිල්ලා අහන්නේ මොකද්ද මේ පින් කැටේකෝ කියලානේ. මිනිස්සු හිතන්නේ බුදුහාර කවුරු කියලාද? බුදුහාඳුර හිඟන්නේ කියලා. අර ඉස්සරහට කැටේට දැම්මහම රුපියලක් විතර දාලා ලක්ෂක දේවල් ඉල්ලනවා. එහෙම නෙමෙයි. බුදුහාඳුර කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුහාඳුර මේ එච්චර තරම් වස්තු සම්පත්තීන් මිනිස්සුන්ට දීපු මිනිහෙක්. මිනිහෙක් කියනවා අපහාසට කිව්ව නෙමෙයි. වෙස්සන්තර ආත්මභාවයේදී
සියලු දේ දීලා දානවා. එච්චර දීලා කොන්දක් තියාගෙන ආපු බුදුහාමුදුරු මේ මිනිහගේ රුපියල් දෙක ඉල්ලයිද? නේ? අර ඇලියතක් දන් දුන්නේ නැහැ කියලා කියනෝනේ. ඇලියතක් දන් දීලා රත්තරන් ආවරණ සියලු දේ අතහැරලා ආපු බුදුහාමුදුරෝ මේ අපි ඇවිල්ලා මෙතන මේ මලකඩ කාපු 10ක් හරි රුපියල් 2ක් 3ක් හරි දාලා යනවා බුදුහාමුදුරු හිඟන්නේ කියලා. එහෙම නෙමෙයි. ඇත්තට මේක මහා අපහාසයක් කරන කවුරු හරි කරනවා නම්. එහෙම කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරු කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. අන්න ඒ පෞරුෂවත්භාවය අපි දකිනවා නම් අපිට ටික දවසක් ගිහිලා මොකක් වෙනවද? අපෙත් කොන්ද කෙලින් වෙනවා. නේ? අපිත් කරන්න ඕනේ බැරි මැරි ගාතේ හරි තව මිනිහෙකුට උදව් කරන මැරෙන්න. අපි මේ මිනිහකින් යැපෙන්න හදන්නේ නෑ. රජ හොරෙක් වෙන්න නැතුව රජෙක් වෙන්න ඕන. අපි අපේ ගෙදර තියෙන දේ හරි මිනිස්සුන්ට දෙන මැරෙන්න මිනිස්සුන්ගේ දේ කඩාගෙන ගිහිල්ලා අපේ ගෙදරට අරන් යන්නේ නෑ. අද එදා රජවරු කරේ අනිත් පැත්ත. නේ? එදා රජවරු තමන්ගේ තිබිච්ච ධර්මපාලතුමා තමන්ගේ ඉඩ කඩන් විකුණලා රට වෙනුවෙන් වැඩ කරා. දැන් ජාතික ව්‍යාපාරින් නෑ මොකද කරන්නේ? රටේ තියෙන දේවල් විකුණලා තමන්ගේ ඉඩ කඩන් ගන්නවා. නේ? ඒ නිසා ඒ පරිවර්තනයනේ එදා රටට බලපෑවේ. එහෙමයි අද මේ රටට බලපාන්නේ. මෙහෙම. ඒ නිසා අපි පුරුදු වෙන්න දැන් අපිට ඒව අපිට රජවරු ගැන කතා කරලා වැඩක් නැහැ. මම මේකේ රජවරු කිව්වම මේ රටේ පාලකයෝ නෙමෙයි. අපි කවුරු වෙන්න ඕනද දැන්? අපි හිඟන්නේ වෙනවද හෙට ඉඳලා රජෙක් වෙනවද? රජෙක් වෙන්න බලන්න. කොන්ද කිලින් තියාගන්න. රජෙක් කවදාකවත් නිර්ගාමී වෙන්නේ නැහැ. රජෙක් වෙලා මේක කිව්වහම ඔයගොල්ලෝ වරදවල ගන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න. රාරක් උබිව්වයි, මිනි මැරුවයි වෙන ඕන වැඩක් කරයි. අපාය යන්නේ. අපාය යන්නේ නැත්තේ ඇයි? හැබැයි තමන්ගේ කෙලෙසයක් වහගන්න මිනි මරණ මිනිහා. මේ එයා අපාය. ඒකේ දසමහා යෝධයෝ එතෙන්ට නොගියේ ඇයි? එයාලට මිනිස්සුත් එක්ක වෛරයක් තිබ්බේ නැහැ. ඉඩම් කඩම් ප්‍රශ්නයක්, මගේ පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ රටක් සාසනයක් කියන අරමුණක් තිබ්බා. සමහරට හමුදාවේ සොල්දාදුවෙක් නිවැරදි අරමුණක හිත තියාගත්තොත් මිනිස්සු ඝාතනය කරත් අපාය යන්නේ. යන්නේ නැත්තේ එයාට තියෙන පිරිසුදු චේතනාවක්. අපි මේ යුද්ධ කරන්නේ රටක් සාසනයක් වෙනුවෙන් මිසක උඹලත් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් අපිට එහෙම තරහක් නැහැ. උඹලා මේ වැඩේට විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධයි. එච්චරයි. නේ? ආන්න එහෙම දැනගින් මේම කරලා නිර්ගාමි වෙන්නේ නැහැ. ඒක හොඳටම තේරුම් ගන්න. දැන් අපේ රටේ වැරදි කරන හැම මිනිහම හිරේ යනවද? වැරදි කරන හැම මිනිහම හිරේ යන්නේ. ඇත්තටම හිරේ ගිහිල්ලා ඉන්නේ මොනව කරපු අයද? කෝටි ගණන් හොරකම් කරපු මහා ධන හොරකම් කරපු නිදන් කඩපු මිනිස්සුද මේ පුංචි පෙට් පොකට් පාරක් ගහපු මිනිහා තමයි හිරේ. නේ? ඩොලර් බිලියන ගණන් හොරකම් කරපු මිනිහා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ආයතන ප්‍රධානිය වෙලා ඉන්නවා. පුංචි මේ මොනවා හරි පොඩි පින් කැටයක් කඩපු මිනිහා තාම සමහරකට රුපියල් 100ක් 200ක් පෙට් පොකට් ගහගත්ත මිනිහා හිරගෙවල් ඉන්නේ. ඒ නිසා දුර්වල මිනිහා හැම වෙලාවෙම මේ නරක තැනට වැටෙන්නේ. ශක්තිමත් මිනිස්සු වැටෙන්නේ. ආන්නේ වගේ අපි හැම වෙලාවෙම හදාගන්න මම කියන හොරකම් වංචා කරන්න කියන එක නෙමෙයි. ශක්තිමත් ආත්ම භාවයක් හදාගන්නයි බුදුහාමුදුරුවෝ මොකක්ද දීලා තියෙනේද අපිට? දානය කියන එක දීලා තියෙන්නේ. හැබැයි අද මිනිස්සු ඒ දාණයෙන්ම හිඟන්න වෙලා. දුර්වල වෙලා මරණාධාර සමිතියේ සමාජිකත්වය ගෙවන්න උනේ ඇයි අද? මට නිකන් කියන්නකෝ. මිතුරුකව මරණාධාර සමිති දැන් මේ වැඩිවරු බිහි වෙන්න හේතුව ඇයි? පුළුවන් කිය. මොකද්ද? මිතුරුකව මරණාධාර සමිති වගේ දේවල් ඉස්සර තිබුණද මේවා ගොඩක්? ඒව තිබ්බේ නැහැ. අද ඒව වැඩි වෙන්න හේතුව ඇයි? හැමෝම ඒකේ සමාජිකත්වයේ වෙන ගොඩක් අය සමාජිකයි. දැන් මේ පළාතේ ගත්තත් ගොඩක් තියෙනනේ මිතුරුකවනේ. තියෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව? නෑ ඒකට මූල වෙච්ච කාරණාවක් තියෙනවා. මොකද්ද? නෑ ඒකත් නෑ. ඊටත් වඩා එහා ගියම මේකට මූලයේ වෙච්ච කාරණාවක් තියෙනවා. අන්න හරි. ඉස්සර ගෙදරක ගමක ගත්තාම ඒ ගෙදරට ලොකු සමාජික පිරිසක් හිටියා. නේ? ඒ කියන්නේ ඒ ගෙදරට අපිටම දරුවෝ 6-7 දෙනෙක් ඉන්නවා. ඒ 6-7 දෙනාගේ යාළුවෝ මිත්‍රෝ ටික එකතු වුණාම ඕන වැඩක් කරගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඉස්සර ගත්තාම පවුල ශක්තිමත්. ගම ශක්තිමත්. ඒතකොට මේ පවුලේ ශක්තියෙන්ම ඕන තරම් දෙයක් කරගන්න පුළුවන්. නේ? අද ගත්තාම වෙලා තියෙන්නේ මොකද්ද? පවුල අන්තිම දුර්වලයි. නේ? එක්ක එක දරුවයි එක්ක පුතයි දුවයි නේ?
එක්ක දුවල දෙන්නයි පුතයි ඔහොමනේ ඉන්නේ. එතකොට ඒ එක පිරිමි කෙනා ඉන්නේ සමහරලාට එක පවුලට මේක කොල්ලයි. එතකොට ඒ පිරිමි කෙනාට මොකක් කරගන්න බැරිද? මේ තියෙන සබ්බද්ධිවාරය කරගන්න බෑ. එයාට තේරෙනවා මම හරිත් අසරණ වෙලා ඉන්නේ, තනි වෙලා ඉන්නේ. අන්න එතකොට හැම වෙලාවෙම එයාට මොකක් වෙනවද? ගැන්සියක් ඕන. සමාජයේ කට්ටිය උමනා වෙනවා. රණ්ඩුවක් වුණත් රණ්ඩු වෙන්නේ තනියම ඉන්න වෙන්නේ. දැන් ඉස්සර ගමහම ගෙදරක ගත්තාම 6-7 දෙනෙක් ඉන්නෝ නේ. ඒ අර දැන් අර පවුලක් ඉන්නේ නම කියන්න හොඳ නේද? ඒ පවුලේ ඉන්නම හිතේ 10 දෙනෙක් සමාජිකයෝ. ඔය අපේ ඒ මොකක් හරි ගෙදරත් එක්ක රණ්ඩුවක් වුණාම ට්‍රැක්ටරෙන් යන්නේ කට්ටිය. පවුලේ අය ටික. කීල ගහනවා. ඔය මෑතකදී ඔය මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා ඥාති. ඇට කුඩු වෙන්න ගැහුවනේ. නේ? ඈ? ඔව්. ඒ කවුද ගිහිලා ගැහුවේ? අර ගෙදරනේ සහෝදර ටික. එකතු වෙලා ගිහිලා මේ මිනිස්සයා පොඩි වෙන්නම ගැහුවා. හේතුව ඒ පවුලේ ඒ ශක්තිය නැහැ. ඒ පවුලේ කොල්ලෝ නැහැ එක්කෙනෙක්වත්. ගෑනු ළමයි 3 දෙනෙක් තමයි ඉන්නේ. අර පවුලේ කොල්ලෝ 12ක් විතර ඉන්නවා. ඒතකොට දැන් මේ මිනිස්සුන්ට මරණාධාර සමිතිය ඕනද? මේ මිනිස්සුන්ට මිතුරු කව ඕනද? ඕන වෙන්නේ නැහැ. අන්න ඒ නිසා දැන් අපිට වෙන කව මරණාධාර සමිතිය කියන එක ඕන වෙන්නේ බැරි වෙනකොට. හිඟන වෙනකොට, දුර්වල වෙනකොටයි. එහෙනම් දැනුත් අපිට මේ ඔය කියන මට්ටමින් මිනිස්සුන්ට මේ දැන් මරණාධාර සමිතිය අරවට මේවට ගොඩු සමාජිකත්ව පවත්න්නේ අපි. අපි දැන් ශක්තිමත් වෙලාද දුර්වල වෙලාද? දුර්වල වෙලා. දුර්වල වෙලා සමාජිකත්ව මුදල් ගෙවන්න දෙන්නේ දුර්වල වෙච්ච නිසා. එහෙනම් සමාජිකත්ව මුදල් ගෙවන ඒ සමිතිය වලට සම්බන්ධ වෙන්නෙම ශක්තිය ආර්ථික ශක්තිය තියෙන මිනිහා මරණාධාර සමිතියට යනවද? තොප්පේ මරණාධාර සමිතිය ඕනේ නැහැ. මැරෙජ් දාවට බඩු ටික ගෙනල්ලා රෙන්ට් එකට ගෙනල්ලා කරනෝනේ. සල්ලි තියෙන මිනිස්සු කවුද බලන්න මරණාධාර සමිතියට සමාජික වෙලා ඉන්නේ? නෑ. පෞල් ශක්තියක් තියෙන මිනිස්සු මිතුරු කවලට යන්නේ කවුද බලන්න? පෞල් ශක්තියක් තියෙන මිතුරු කවලට යන්නේ. ඒ දෙපැත්තෙම තියෙන දුර්වලතාවයමයි. නේ? එහෙනම් ඒ මට්ටමින් යම් කිසි කෙනෙක් දාන දෙනවනම් මරණාධාර සමිතියට යනවා වගේ මිතුරු කවයට වගේ අපේක්ෂා සහිතව දාන දෙනවනම් ඒ මනුස්සයට එහෙම දාන දෙන්න වෙලා තියෙනෙත් ඇයි? මානසික වශයෙන් දුර්වල නිසා. මානසික වශයෙන් දුර්වල යාචක මානසික මට්ටමක්. එහෙනම් සල්ලි තියෙන මිනිහා මරණාධාර සමිතියට යන්නේ නැහැ වගේ යාචක මානසික මට්ටමක් නැති මනුස්සයා යාචක මට්ටමින් දන් දෙන්නේ නැහැ. එයා දෙන්නේ කොහමද? රජෙක් වගේ. දීලා 1000ක් ඉල්ලන්නේ දෙන්නේ මොකටද? සාසනයට, හාමුදුරන්ට මේ ටික කරගෙන යන්න. මේ ටික ඉස්සරහට කරගෙන යන්න අපිට මේක කරන්න බෑනේ. අපි වෙන වැඩනේ. හාමුදුර ඕන දෙයක් කියන්න අපි ඕන උදව්වක් කරන්න. මේ වැඩේ හාමුදුර කරගෙන යන්න. අර මම කිව්වේ ලංකාවේ මිනිස්සුගේ මානසික මට්ටම මම කියන්නේ හොඳේ. මම මේ පොඩි සිද්ධි ටිකක් කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න නිසා. අර දැන් ඔයගොල්ලෝත් අර බණේ මහන්නේ අර බොහොම ලස්සනට බණ කියන හාමුදුර කෙනෙක් කියන මහා ධර්ම කාරණාවල් කියු නැතුණාට මේ අර කාගම සිරිනන්ද හාමුදුරනේ. හරි ආසයිනේ අහගෙන ඉන්න. ඔව්. ඒ හාමුදුරන්ට කවුද පූජා කරලා තියෙනවා වාහනයක්. ඒ හාමුදුරුවෝ මම දැක්ක මම ධර්ම දේශනාවකදී කියන වාහනයක් පූජා කරලා තියෙන ලොකු නැහිත කෝටි ගානක වාහනයක්. එතකොට දැන් සමහර මිනිස්සු ඒකට බනිනවා. හාමුදුරන්ට මොකටද සැප වාහන මෙච්චර ලොකු ප්‍රාඩෝවකින් ඉන්නේ එච්චර මොකටද හාමුදුරන්ට අල්පේච්ච වෙලා ජීවිතය ඇතර සැප ඇතරලා දාපු අයනේ කියන තැනට දොස් කියන. දැන් ඔන්න බලන්න දැන් ඒ එක මිනිහෙක් නෙමෙයි වාහනේ දීලා තියෙන්නේ. ඒ දීපු මිනිස්සයා ඒ හාමුදුරන්ට වාහනේ දීලා ඒ හාමුදුරෝ ඒ සැප විඳිනවා දැකලා සතුටු වෙනවා. ඒ කවුද දීපු කෙනා? මහා ධනපතියෙක්. දැන් ඒ හාමුදුරෝ ඒ වාහනේ යනවා දැකලා ඒකට 750ක්වත් වේදම් කරපු නැති මිනිස්සු මෙහි ඉඳන් මොකක් කරනවද? බනිනවා. ඒ හාමුදුරන්ට බනිනවා. දැන් හොඳට බලන්න බයින එකේ නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දීපු මිනිස්සයා ඉන්න තැනත් බනින මිනිස්සු ඉන්න තැනත්. දීපු මිනිස්ස එහෙම එයා දුන්නේ එහෙම එයාට හිතක් තියෙන නිසා. මොකද්ද හිත? හාමුදුරු කෙනෙක් සැප විඳිනවා දකින්න කැමැත්තක් තියෙන නිසා දුන්නා. මේ මිනිස්සු බනින්නේ ඇයි? හාමුදුරු කෙනෙක් සැප විඳිනවා දකින්න අකමැති නිසා බනිනවා. මේක හොඳට තේරුම් ගන්න. දැන් බලන්න ඒ මිනිස්සයාට එහෙම හිතක් තිබිච්ච නිසා තමයි ඒ මිනිස්සයා එච්චර ලැබීමකට හිමිකම් කියපු ධනපතියෙක් උනේ. හරිද? මොකක් නිසාද?
හාමුදුරු හරි අනිත් මිනිස්සුත් ලැබිලා සතුටු වෙනවා දකින්න ඒ මනුස්සයාගේ හිතේ කැමැත්තක් තිබුණ නිසා. දැන් බණින මිනිස්සු ධනපතියෝද බණින්නේ? හිඟන්නෝ. උන් හිඟන්න වෙලා තියන්නේ ඇයි? උන්ට කවදාකවත් තවත් හාමුදුරු කෙනෙක් සැප විඳිනවා දකින්න කිසිම කැමැත්තක් අකමැත්තක් තිබිච්ච නිසාම උන්ට සැප ලැබෙන්නේ. අර මනුස්සයාට එහෙම ලකින්න හිතක් තිබිච්ච නිසාම ඒ මනුස්සයාට සැප ලැබෙනවා. පැහැදිලි තේරෙනවද කියන එක? ඕකමයි බුදුහාඳුර කියන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරිතේ බලං කියලා. බීජයක් වගා ගන්නොත් ඒකට සමාන ප්‍රතිඵලයක් වෙයි ලැබෙන්නේ. එතකොට අර ධනපතියාට එච්චර ධනපතියෙක් වෙන්න හේතු වෙන බීජය මොකද්ද? ඒ මනුස්සයා අර හාමුදුරුවෝ මේ කියන්නේ සැප විඳලා පහසුකම් විඳලා සතුට වෙනවා දකින්න මේ මනුස්සයාගේ හිතේ කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ බීජයක ඒ නිසා මේ මනුස්සයා විශාල ධනපතියෙක් වෙලා විශාල මේ සම්පත්තීන් ටිකකට හිමිකම් කියන සැප විඳින කෙනෙක් බාටපත් වෙනවා. හරිද? දැන් ඒකට බනින මිනිස්සුගේ සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද්ද? තවත් මිනිහෙක් සැප නොවිඳිනවාට දුෂ්කරතාව විඳිනවාට මේ මිනිස්සුගේ හිතේ කැමැත්තක් දැන් කාගම සින්නන්දහරෝ කියමුකෝ. ඒ හාමුදුරු ට්‍රීවිල් එකක හරි ෆුට් බයිසිකල් එකක හරි යනවා නම් නැත්නම් පයින්ම බනට වඩිනවා නම් තමයි ඒ ගමේ අනිත් මිනිස්සුන්ගේ දැන් ওই බනින මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ. ඒ නිසා මුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? බීජ වගා කර බීජ මොකද්ද? පයින් යනවට දුෂ්කරතාව විඳිනවට සැප පහසුකම් නොලැබෙනවටම තිබිච්ච කැමැත්ත තමයි බීජය. උන්ට ඵලදාව ලැබිලා තියෙන්නේ මොකද්ද? උන්ට ඒ සැප පහසුකම් ටික නැහැ. එහෙමද නැද්ද? අපිට වෙන්නේත් ඕකමයි. අපිත් කාට හරි අනුන්ගේ සැප අරගෙන අනුන් සැපට ඊර්ෂ්‍යා කරන්න එපයි කියලා. අපි මේ මිනිහෙක් සැප විඳිනවා දැකලා ඊර්ෂ්‍යා කරන්න ගියොත් ඒකමයි අපිට ලැබෙන්නේ. දැන් ওই වෙච්ච ටික වෙලා තියෙන්නේ එහෙමමයි හොඳේ. අපිට ඒ කියන්නේ අපි පෙර ආත්ම භාවවල තිබිච්ච මට්ටම තමයි මේ අපි ඉන්නේ මේ. හිතන්න එපා නෑ කියලා. අපි දැන් මේක තේරුම් ගත්තට අපිත් වැරදිච්ච තැන් ටිකක් නැද්ද? තියෙනවා. ඒ වැරදිච්ච නිසා මෙතෙන්ට අපි වැටුනේ. අපි මහා ධනපතියෙක්ගේ දරුවෝ උන්නේ. අපි මහා ධනපති පවුලක ඉපදුනේ නෑ. නේ? අපේ අම්මලා තාත්තලා අපිට මහා බූදල් එකතු ඉතුරු කරලා ගියේ නෑ. ඇයි අපිට එහෙමුනේ? අද අපි අද මෙච්චර කාලයක් මහන්සියලත් අපි ඉන්නේ තාම මෙන්න මෙහෙම තැනක. නම් බලන්න මේ අපේ දානීය ස්වභාවය. නේ? දානීය ස්වභාවය මොකද? අන්න අර ධනපති අර මිනිස්සු අර හාමුදුරන්ට වාහනේ දීලා ඒ හාමුදුරුවෝ ඒ වාහනේ සැප පහසුකම් විඳිනවා දැකලා සතුටු වෙනවා. ඒ මනුස්සට ඒ වගේම ලැබෙනවා ඉතින්. සතයක්වත් වේදම් කරපු මිනිහා බැන්න නම් කමන්නේ නැහැ. දීපු මිනිස්සයා බැන්න නම් කමන්නේ නැහැ. තඹ සතයක්වත් වේදම් කරපු නැති පැත්තක ඉඳන් ඒ මිනිහා මොකක් කරගන්නවද? ඒ මිනිහා පව කරගන්නවා. කොච්චර බලන්නකො මේ අවාසනාවන්තයිද කියලා. අර ඒකට තමයි කියන්නේ අර අනුන්ගේ පව කරගන්නයි කියලා. ඒ කියන්නේ ඒක මිනිහට අයිති එකක් නෙමෙයි. දුන්න මිනිස්සේ බැන්න නම් කමන්නේ. ඒක ඒ මිනිහ වේදම් කරලානේ. මේ ඒක කිසිම සම්බන්ධයක් නැති මිනිහෙක් ඒකට බැනලා පව පුරව ගන්න. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. අනුන්දී අපිට පින් කරගන්න බැරිද ඒකෙන්? අපිටත් පින් කරගන්න පුළුවන් කොහොමද? අනේ කොච්චර ලොකු එනේ බොරුවට නෙමෙයි හොඳේ. අපි හදවතින් අපි සතුටු වෙන්න ඕන. කොච්චර ලොකු දෙයක්ද? ඇත්තට මේ හඳුරන්ට ඒක ලැබුණේ හඳුරගේ පිනක් ඒක. ඒ හඳුරු සපහසුවෙන් ඒ වැඩ ටික කරනවනේ. හොඳයිනේ. අන්න ඒ ගැන සතුටු වෙලා අනේ අපිටත් එහෙම දෙයක් කරගන්න පුළුවන් වුණා නම් කියලා හිතුණා නම් ඒක කොච්චර හැබැයි බොරුවට හිතලා වැඩක් නැහැ. අර කියනෝනේ දුටුගැමුණු රුවන්වැලි මහා සෑය හැදුවට පස්සේ රුවන්වැලි මහා සෑයේ රහතන් වහන්සේ තමයි ඔය හිත කියලා දෙන්නේ. මේ රුවන්වැලි මහා සෑය හැදුවට පස්සේ ඒ විවුර්ත කරන දවසේ ඒ මහා සෑයෙන් වැඩිම පිනක් සිද්ධ කරගෙන තියෙන්නේ මහා සෑය හදපු කෙනා නෙමෙයි කියලා. ගම්මාන ගානකට ඈත හිටපු දුප්පත් ගොවියෙක්ලු. දුගී මිනිස්සෙක්. ඒ මිනිස්සෙට ඇත්තටම يعني මේක අපි නිකන් දැන් අද ගිහිල්ලා බොරුවට ප්‍රාර්ථනා කරන්න එපා හොඳේ. මේව කිව්වන් ඒ බොරුවට පුරුදු වෙන ඕගොල්ලෝ. ඒ මිනිස්සෙට ඇත්තටම හැඟීමක් පහළලා තියෙන ඇත්තටම මටත් පුළුවන් වුණා නම් මේ වගේ දාගැබක් හදලා මේ ශාසනය වෙනුවෙන් පූජා කරන්න අනේ මට පුළුවන්කම තිබ්බනම් මම ඒ වැඩේ කරනවා කියලා ප්‍රාර්ථනා කළා. අනේ සාදු දුර්ගම මහ රජතුමා හරි එක කරා සාදු සාදු කියලා මේ පැත්තට ඒ ගැන හිතට මහා සතුටක් ඇති වුණාලු එයාගේ හිතේ. ඒ සතුට කියනවා අර රුවන්වැලි සෑය හදපු කෙනාට දුර්ගම රජතුමාට ලැබිච්ච පිනට වඩා එහා ගියපු පින අර මිනිස්සේ අරගෙන තියෙන ඒ රුවන්වැලි මහා සෑය. ඒ කතාවක් කියන්නේ මම අහපු දෙයක්. වෙන්න පුළුවන්. ඇයි අර චිත්තම් පුනාතීති පුඤ්ඤං හදයන් පුනාතීති පුඤ්ඤං කියනෝනේ නේ. දැන් අපිට මොකද එන්නේ?
අර හාමුදුරන්ට කෝටි ගානක වාහනයක් ලැබුණා ගුවන් අපේ මේ හපපෝස් ගාලා යනවා. හනේ අරුන්ට අර නේ අරක ඔකුන්ට ලැබෙන්න නෙමෙයි නේ සියලු දැන් බලන්නකො සමාජ මාධ්‍යවලෙම ඔය මොනවා හරි සැපක් විඳින හාමුදුර කෙනෙකුට ඔය පිටිදුවේ සිරිදම් හාමුදුරන්ට මම ඔය හාමුදුරත් එක්ක සම්බන්ධයක් නැහැ හොඳේ. නැත්නම් හිතයි මගේ හිතවත්කම් තියෙන. ඒක මම එහෙම අහලවත් නැහැ, කතා කරලත් නැහැ, දැකලත් නැහැ මම සැබෑම කියන කෙනෙක්වත්. මේ පිරිදුවේ සිරිදම් හාමුදුර අච්චර කෝටි ගානක වාහනයක් පාවිච්චි කරනවා. ඔන්න කවුද ඥානසාර හාමුදුරන්ටත් ඒ රටින් මිනිස්සෙක් ඒත් කෝටි ගානක වාහනයක් දීලා. දැන් මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඒකට බනිනවා. මුන් එක සතයක්වත් ඒ හාමුදුරන්ට දීලා නැහැ. විදේශ රටක මිනිස්සෙක් අර මොකද ප්‍රාඩෝ එකක්ද කොහෙද දීලා තියෙන එක. යාගේ පෞද්ගලික සල්ලි වලින් දීලා තියෙන්නේ. මේ ගමේ ඉන්න සමාජ මාධ්‍ය වල ඉන්න මේ හිඟන්නු ටික අර හාමුදුරන්ට බයින සැප සම්පත් තියෙන ඉඳ නැහැ කියලා රට ජාතිය වෙනුවෙන් කතා කරලා බොරුවට NGO හදාගෙන කියලා. මුන් පෝස්ටරයක් ගහන්න සතයක් වේදන් කරලා නැති පාපඩින්ගක් කනා ගන්න මේ වතුර ටිකක් දීලා නැති මිනිස්සු ඒකට බයිනවා. අර මිනිස්සයා අරහින් කෝටි ගාණක් වේදන් කළා. ඒ මිනිස්සු සතුටු වෙනවා. අනේ හාමුදුරු මේකෙන් මොනවා හරි දෙයක් කරනවනේ කියලා. මෙහි ඉන්න මොකක් කරගන්නවද? ඒකට බැනලා පව පුරව ගන්නවා. දැන් පිටිදුවේ සිරි ධම්මහාඳුරු මහා මේ මම දන්නේ ධර්මයේ ගැන කතා කරන්නේ මොනවද කියලා අර මහා ආරාමයක් හදලානේ. ඒකේ ගෝවිතයන ගැන කියලා දෙනවා. මහා වැඩ කොටසක් කරනෝනේ මේ රටටනේ. මේ රටේ ජනාධිපතිටක් කරගන්න බැරි වෙච්ච දේවල් ටික. එහෙම කරන මේ රටේ සාසනය වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙලක් කරන හාමුදුරන්ට මෙහි ඉන්න මිනිස්සු බයිනවා. දැන් අපිට ඒක කරන්න පුළුවන් මොනවද? මට බැරි වුණා. එතන බොහොම හොඳ වැඩපිළිවෙලක් යනවා. ආදර්ශයක් එතන දෙනවා. හැබැයි මේ රටේ එක පාලකයෙකුටවත්, මේ රටේ ඉන්න ඉස්කෝලේක විදුහල්පතිවරයෙකුටවත්, මේ රටේ කුසිකර්ම ඇමතියෙකුටවත් කිසිම මිනිහෙකුට කරන්න බැරි වෙච්ච ටිකක් ඒ හාමුදුරු කරනකොට දැන් ගමේ රටේ මිනිස්සු ටික ඒක හදරන මොකක් කරනද? පනිනවා. ඕව තමයි මා හිවල් වැඩ කියන්නේ. නේ? අපිට කරගන්න බැරි වෙච්ච එක එයා කරාම අපි සතුට වෙනවා. ඇත්තටම මම මගේ හදවතින් සතුට වෙනවා. එයා හාමුදුරු කරපු වැඩ කොටසට. කොච්චර හොඳයිද? අපිට ඒක කරන්න බෑ. මට ඒක කරන්න බැරි වුණා. අපි මේ පොච්චි දේවල් ටිකන්නේ අපි කරේ. දැන් අර තව අර කූරගල අර හාමුදුරු කෙනෙක් ඉන්නේ. කූරගල ලොකු දේවල් ටිකක් කරන කවුද? කවුද අර බෙලි මොකද්ද මට මතක නැහැ හාමුදුරු. කූරගලෙම දැන් ලොකු අර හැදුවේ පහුගිය කාලේ අර සමන් දෙයියන්ගේ පින්තූරයක් අලි ඇතෙක්ගේ පිට යන කවුද ඒ හාමුදුරු අර කළු කණ්ණාඩි දාන සපත්දයක් එම දාලා ඉන්න හාමුදුරු කෙනෙක්. මහා විශාල වැඩ කොටසක් කරනවා කූරගල කියන එකේ. මේ නෝර ඒ පැත්තේ මන් දන්නේ. ඒ හාමුදුරු ඊට වෙන පන්සල් දෙකකුත් හැදුවා ලොකු වැඩ කොටසක් කරා. දැන් අපේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන මොකද්ද? ඒ හාමුදුරු සපත්තු දානවා. මහා මුකුන්ද වන්ද මේ සිංහලියෝ කියන්නේ. ඒ හාමුදුරුවන්ගේ දැන් ඒ හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට ප්‍රශ්න වෙලා තියෙන කූරගල හදන එකවත් මෙච්චර මහා විශාල නිර්මාණ. ඒ කියන්නේ මම හිතේ ලේසියෙන් මිනිස්සු මම දන්නේ මේ දැනට මේ හාමුදුරුවෝ මේ මෑත දැනටත් කරනවා. විශාල චෛත්‍යයක් හදනවා. සියලුම දේ. ඔව්. මේ මෑතක ඒ හාමුදුරුවම මේ හාමුදුරු 5000ක් දොකද කියන සිල් ඇත්තෝ 50000 දොකද කියන ලොකු සිල් වැඩසටහනක් කරා. ඔව්. තරුණ හාමුදුරු කෙනෙක්. මේ අපේ වයසේ වගේ හාමුදුරු කෙනෙක්. ඉතින් ඒකට දැන් අපේ මිනිස්සුන්ට මොකද? ඒ හාමුදුරු සපත්තු දෙකක් දානවා. කළු සපත්තු දෙකක් දානවා. ඒකට බයින්න දැන්. මහා නිවට જાතියක් නේ අපිනේ. පස්සේ අවසානයේ දැන් ඒක තමයි ඔන්න සමාජ මාධ්‍යවල කට්ටිය කතා වුණේ හාඳුරු කළු සපද්දයක් දාන. ඇත්තටම ඒ කළු සපද්දයක් දාන්න හේතුව තමයි හාඳුරුගේ ඇඟිලි ටික නැහැ කකුලේ. ඒ හාඳුරු කරන සේවාව ගැන හිතන්නේ නැහැ. මුන්ට ලොකු දෙයක් මොකද්ද? කළු සපද්ද දෙකක් දාන එකයි කළු කණ්ණාඩි දෙකක් දාන එකයි. දැන් ඒකට ඇත්තටම මේ හමුදාවෙන් ලොකු උදව් කරනවා. ඒ කියන්නේ ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඔය හමුදාපතිතුමායි මේකට විශාල වේදමක් කරනවා. කෝටි ගාණක වේදමක් කරලා හදාන. ඒක බලන්න පුළුවන් නම් ඒක මේ කූරගල ওই මුස්ලිම් මිනිස්සුන්ට යටත් වෙලා තිබිච්ච පූජා භූමියක්. රහතන් වහන්සේලා වැඩ හිටපු. දැන් ඒක හදන පුදුම ඒක ඈ ටීවී එකේ පෙන්නනවද? දැන් අපි ඇත්තටම වෙනව නම් වෙන්න ඕනේ මොකද්ද? ඒව දැකලා සතුටු වෙන්න ඕනනේ. අපිට බැරි වෙච්ච දේ හාමුදුරු හරි කරනවනේ. පිටිදුවේ ශ්‍රී ධම්මහාමුදුරු අපිට බැරි වෙච්ච දේ කරනවනේ. කිරිබත්ජුනි ආනන්ද හාමුදුරු අපිට බැරි වෙච්ච දේ කරනවනේ. තව කවුද අර අපි කිව්වේ අර හාමුදුරුවෝ ඥානතර හාමුදුරුවෝ වෙන්න පුළුවන්. එක එක පැතිවලින් එක එක අයගේ දක්ෂතාවල් තියෙනවනේ නේ. අපිට බැරි වෙච්ච දේ කරනවනේ. ඒ හාමුදුරන්ට අපිට පුළුවන් නම් වාහනයක් අරන් දෙන්න, අපිටත් මොකක් හරි අරන් දෙන්න පුළුවන් නම් ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න. කරන්න ඕනේ ඒකනේ.
ඒ හාමුදුරන්ගේ මේ හපත්තුවේ එකයි දාන කණ්ණාඩියයි සල්ලි ලැබුණේ කොහෙන්ද කියන එකයි වාහන වල යන්නේ. අන්න ඒ මේ රට හිඟණු වෙන්න උනේ ඇයි අපි? අන්න අර හිඟන මානසික මට්ටමයි අන්සැපතට ඊර්ෂ්‍යා කරපු නිසාම අපිට සැපය නැති වෙලා යනවා. මෙන්න මේ දාණය. දැන් ඔයගොල්ලන්ට මේ සමාජ වෙන සිදුවීම් ටිකක් කිව්වේ අපේ මානසික මට්ටම තේරුම් ගන්න. අපි හිඟන්න උනේම අපි තවත් කෙනෙක් සතුට වෙනවා දකින්න අකමැති වෙච්ච නිසා. බලන්න බුදුහාඳුර ඒක නෙමෙයිද කිව්වේ කියලා. දැන් බුදුහාඳුර කියපු කාරණාවේ පොල් ගෙඩියක් වගා කරොත් පොල් ගහක් ලැබෙන එකේ කොස් ඇටයක් වගා කරොත් කොස් ගහක් ලැබෙන්නේ එකෙන්. බීජයට සමානයි ප්‍රතිඵලය. එතකොට අපි අනුන්ට නොලැබෙනවාට ගැත්නම් කැමති අපිට වෙන්නේ ඒකමයි. නේ? අපි අනුන්ට ලැබිලා අනුන් සතුට වෙනකොට අපේ හිතේ අකමැත්තක් නම් තියෙන්නේ. අපිට ලැබෙන්නේ අසන්තෝෂෙමයි. සතුට ලැබෙනකොට ලෝකේ අනිත් කිසිම කෙනෙක් කැමති නැහැ. අපි සතුට වෙනකොට අනිත් අය කැමති නැහැ. අනිත් අය සතුට වෙනකොට අපි කැමති නැත්නම් අපි සතුට වෙනකොට අනිත් මිනිස්සු කැමති නැහැ අපිට අකුල් හැරෙනවා. ආන්න ඒ නිසා මේ සමස්ත රටේම දානයි කියන එක කෙලසිලා තියෙන්නේ. දන් දෙන්න දන්නේ. දන් දෙන්න දන්නේ නැති જાතියක් නිසා තමයි කිසිම දෙයක් උන්ට ලැබෙන්නේ නැත්තේ. කෙනෙකුට ලැබිලා ඒ අය සැපසේ ඉන්නව දැක්කහම අර ඔක අපේ හාමුදුරු හරි ලස්සනට කියන අපේ ගුරු හාමුදුරු කවදක හරි සමහර දැන් අර ධර්මය අවබෝධ කරගත්ත ධර්මය අවබෝධ කරගෙන ධර්මය ගැන කියලා දෙනකොට ඒ ධර්මය ගැන මෙලෝ අදහසක් නැති මිනිස්සු හරියට මෙන්න මෙහෙම කියලා කියනවා. මිනිස්සු බොහෝම යහපත් දේවල් කළා, පින් දහම් කළා, දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දෙවිවරු මේ අර ආකාශයේ අපිටම නිකන් ආකාශේ ගමන් කරනවා කියලා. එහෙම ගමන් කරනකොට නිරේ ඉන්න නිරිසත්තු කට ඇරගෙන බලන් ඉන්නවලු අනේ කොච්චර සැප මේ මුම්මිනේ ලෝදිය හැලියේ ගිනි පැත්තුවේ ඉන්නකොට දෙවිවරු උඩින් අර බොහොම පහසුවෙන් යනවා දැක්කහම මේ හූල්ලනවලු. අනේ අපිට නෑනේ අර සැප කියලා. අන්න ඒ වගේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුත් අර සැප මොකක් හරි සැපයක් විඳින මිනිස්සෙකුට ඔය සැපයක් විඳින ස්වාමින්වහන්සේ කෙනෙකුට මොකක් කරනවද? අර දිව්‍ය ලෝකේ යන දිව්‍ය ලෝකේ ගිහිල්ලා දිව්‍ය මේ විමානවල ඉන්න දෙවියෝ දිහා බලන් ඉන්න මල පෙරේතයෝ වගේ මොකක් කරනවද? හූල්ලනවා. ඒ හූල්ලන්න ඒ මිනිස් තව මොකක් කරනවද? තව පහලට යනවා. ඇයි අර හීල්ලිල්ලට තව මානසික මට්ටම වැටෙනවා. අන්න නිසා මේ ලංකාවේ ඉන්න බහුතරයක් බෞද්ධයෝ කියලා කියන්නේ මොකද? අන්න අර අවීචි මහා නරකාදී ඉඳගෙන දිව්‍ය ලෝකේ දිහා බලාගෙන ඉන්න නිරිසත්තු වගේ. අර සැප විඳින මිනිහ දැකලා ඒ මිනිසුන්ට මොකක් කරනවද? හෝල්ලනවා. ඒ හීල්ලිල්ලට මේ මිනිසුන්ට මොකක්වත් නැහැ. ඒ නිසා වෙනව නම් වෙන්න ඕනේ මොකද්ද අපි? අපි අනිත් අය සැප විඳිනවා දැකලා එයාලට සතුටු වෙන්න ඕන. එයාලට ඒකට අනේ කොච්චර හොඳයිද අපිට නැති වුණාට. ඒ මිනිස්සු ඒක විඳිනවනේ. හැබැයි ඉතින් අර ගොංකම් වලට අහු වෙලා අපි මිනිස්සු රැවටෙන්න යනකොට අපි ඒකට බනින්න ඕන. උඹලා මෙහෙම දැන් උඩ පැන්නට අර මොකද්ද? ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක්මයි කකුලෝ දිය කෙලේ. සමහර මිනිස්සු උඩ පයින්නව දඟලනවා. අපි කියන ඕක කරන්න එපා. දැන් ඔය තවවිතර තවස මම ගොඩක් දේවල් ටිකක් කිව්වනේ නේ. ඔය දැඟලිලෙන් මෙන්න මේ දෙන්නම හිටියේනේ නේ. මෙන්න මේක කරන්න එපා. මේකෙන් දැඟලුවොත් ඔයාලට යන්න වෙන තැන. දැන් එතකොට හිතෙන්න පුළුවන් අපිට මේ අපිව මේ මොකක් කරනවද? අපිව තව දුර්වල කරනවනේ මේ හාමුදුරු කියලා. එහෙම කිව්වේ ඇයි මං? ලිපගිනි මොලවන තෙක් දී සැලිය ඔක ටික දවසයි තියෙන්නේ. ලිපගිනි මෙලවුවාම කකුලෝ දැන් හට්ටියේ කකුලෝ ටික ගෙනල්ලා දාලා හට්ටියේ තියෙනකොට කකුලෝ මොකක් කරනවලු දැන්? මේක ඇතුලේ නටනවලු. ශාම්මාරුනේ මේ අර මඩවලේ වගේද මේක නියම පිරිසිදු වතුරනේ කියලා කකුලේ නටනවලු. හැබැයි මේක තියෙන්නේ කොහෙද දැන් මේ හට්ටිය? ලිග්ගල් තුන උඩ තියෙන්නේ. දැන් කකුලෝ නටන්නේ තාම වතුර ඇල් නිසා. ලිප ගිනි මෙලෙව්වේ නැති නිසා. ලිප ගිනි මොනෝපකම ටික වෙලාවකින් දැනෙනවා මොකද්ද? තැම්බෙන්න තමයි වෙන්නේ. ආන්නේ නිසා අනාගතේ දැන් සතුටුුණත් දැන් සතුටු වෙන එකට සමහර තැන්වලදී මමත් කියන එපයි කියලා. ওই සතුටට මමත් අකමැතියි සමහරලාට. අපි සමහරලාට කියන ඔය උඩ පැන්නට ඕකෙන් මොකක් කරනවද ලොකු අනර්ථයක් ඉස්සරහට එන්න තියෙනවා කියලා ඒ සැපතට අකමැති. ඒ නිසා කියන මෙන්න මේ මහපොළේ පය ගහපන්. එතෙන්ට පුරුදු වෙන අන්න එතනින් සැපේ ලබා ගත්තොත් මොකක් කරනවද? ආන්න එකට අපිත් කැමති. හරිතනින් සතුටු වෙන්න.
එහෙනම් අපි දීම කියන්නේ මේ හාමුදුරන්ට දෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හොඳේ. ඒක දරුවට වෙන්න පුළුවන්, නෝනට වෙන්න පුළුවන්, මහත්තයට වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. එයා සතුට වෙනවා දකින්න කැමති වෙන්න. එයාගේ සතුට. දැන් ඕගොල්ලන්ගේ මම මේ දේශනාවක් කරන එක ඇතුලේ මම ඒක මගේ තියෙනවා. ඕගොල්ලන්ට බයින් එක ඇතුලේ ඒක තියෙනවා. මේකත් එක්ක අර තව දෙයක් කියන්න ඕන. දැන් ඕගොල්ලන්ට මෙතන අයට වගේම විශේෂයෙන් මේ දැන් ඔය අන්තර්ජාලයෙන් අහන ගොඩක් අය දැන් ඔය පහුගිය කාලෙත් මගෙන් අහුවා මේ මොනවා හරි දැන් මෙතන මොනවා හරි දෙයක් කරනවා නම් මේකට උදව් කරන්න මොනවද අපිට තියෙන්නේ. ඉතින් මම හැමදාම කියන්නේ මෙහි ඉතින් ඇත්තට මේ අපි වැඩක් කරන දවසට මෙහිට කරන්න තියෙන උදව්වක් නැහැ. ඒ නිසා මේ සමහරව ඇවිල්ලා හුවාම ඉතින් මම කියන මොකුත් නැහැ ඔයලා බලලා කරන්න කියලා. මේ ඉපරේදත් මිනිස්සෙක් ඇවිල්ලා හිටව මොනවා හාමුදුනේ කරන්න තියෙන දේවල් තියෙනවා කියන්නේ කියලා. මම ඉතින් හා කියන ඉතින් මොනවා වෙන ඉතින් කියන්න දෙයක් නැහැනේ. එහෙම ඕමනාවක් තියෙනවා නම් ඒ කියන්නේ අපේ අර කිව්වාගේ මම මේ ආයේ හිඟන යාචක මට්ටමට එනෝනේ දානි ගැන කියලා. හොඳේ. නැත්නම් හිතේ දානි ගැන කියලා මිනිස්සුන්ව අර මුරුංගත තියලා මේ මොනවා හරි කරන්න යනවා කියලා නෑ. මේ දවස්වල දැන් අපි කටිනේ පින්කමක් තියෙනනේ. අපි තාම දිනයක් තීරණය කරගෙන නෑ. ඒ කටින පින්කමට ඉස්සෙල්ලා අපි දැන් ওই බාගෙට ඉවර කරලා දාපු වැඩ ටිකක් තියෙනනේ. ඒ කුස්සිය පැත්තේ තියෙන මෙතන මේ ඉස්සරහ සිමෙන්ති දාගන්න කොන්ක්‍රීට් කරගන්න තියෙනවා. අර කුටි එහා පැත්තේ වැඩ ටික තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා ওই ශාලාවේ ධර්මශාලාව නම් සිමෙන්ති දාගන්න තරම් අපිට වත්කමක් නැහැ මේ වෙලාවේ. ටිකක් ආර්ථික අපහසුතාව හැමදේම ප්‍රශ්න ටිකක් තියෙන කාලයක් නෙමෙයිනේ. එහෙම වත්කමක් නැහැ. නමුත් අපි උත්සාහයක් කරන මේකේ අපිට පුළුවන් මට්ටමින් ඔය තියෙන වැඩ ටික මේ ලොකු දේවල් කරන්න බැරි වෙයි. නිකන් සිමෙන්ති ටිකක් හරි මැදලා දාගන්න මට්ටමකට කරගන්න. ඉතින් අන්න එහෙම දෙයකට උදව් උපකාර කරන්න කවුරු හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට විතරක් නෙමෙයි මේක අර අහන අනිත් අයටත් එක්ක ඒකට අවස්ථාවක් තියෙනවා. ඒකට ඉතින් මම කියන්නේ අරක කරන්න මේක කරන්න කියන එක නෙමෙයි. කැමති කෙනෙක් ඒකට උදව් උපකාර කරන්න පුළුවන්. ඒක ඉතින් අපි ඔය කටිනේ වෙනකන් තමයි අපි කියන්නේ ලබන මාසේ 19 නේ පොයේනේ 19න් ඉස්සෙල්ලා. අපි මේ වැඩ ටික ඉවර කරගන්න උත්සාහ කරනවා. ඒකට ඉතින් දැනටත් අපි කොටසක් කරගෙන යනවා. නමුත් දැනට ඉතින් අපි ඉල්ලන්නේ නැති වුණත් තියෙන මට්ටමින් කොහොමද මට පුළුවන් ටික මම කරනවා. මේ බැරි දේවල් ඉතින් කරන්න යන්න බෑ. දැනට ඉතින් ඔය කොහොම හරි එහෙම මෙහෙන් රෝල ගහනවා කියලා කියන්නේ. රෝල ගහගෙන ඔය ටික කරගෙන යනවා. කවුරුත් උදව් කරත් නොකරත් අපි මේ ටිකේ පුළුවන් මට්ටමින් දෙයක් කරන්න ඉතින් පුළුවන් ඇයට ඒක කරන්න. ඒතකොට ඔන්න අද දවසේ කියපු දේ පිළිබඳව පොඩි සාරාංශයක් ඔළුවේ තියාගන්න. නැත්නම් මේක අද ගිහලා අහලා එට කණින් පිට කරලා දාන්න එපා. හොඳද? සාරාංශයක් විදිහට ගත්තාම මෙතන මම කිව්ව නවග්‍රහ සාන්තිය මම මෙහින් අයින් කරේයි. යාචක මානසික මට්ටමක් අපිට ඇති වෙනවා. ඒක මානසික සතුටක් උදෙසා හොඳ නැද්ද? අපලයක් තියෙන මිනිහට එහෙම ගුවන් හිත හැදෙනව නැත්තේ නේ. හැබැයි දුර්වල වෙලයි හැදෙන්නේ. නේ? එහෙම නෙවෙයි ඒක හරියට ගත්තාම අර කියනෝනේ දැන් මනෝවෛද්‍යවරු කියනොත් දැන් ළමයා පොඩි ළමයෙක් කියනකො ළමයා වැටුනහම අපි අම්මා ගිහලා නැගිටවන්න එපයි කියලා කියනවා. ලොකුවට මහ පල්ලමකට වැටුණා නෙවෙයි පොඩි නිකන් බිම වැටුනහම නැගිටවන්න යන්න එපයි කියලා කියනවා. ඇයි ඒ? අපි ගිහින් නැගිටවන එක හොඳ නැද්ද? හොඳයි. හැබැයි එතකොට එයාගේ පෞරුෂය හැදෙන්නේ. එයා ස්වාධීනව හිත ගන්න පුරුදු වෙන්නේ. අන්න එහෙම වැටුණාට පස්සේ ඊළඟ දවසේ එයා වැටෙන එකෙන් පරිස්සම් වෙන්න පුරුදු වෙනවා. ඇයි නැගිටවන්න වෙන කවුරුත් නැති නිසා. ආන්නේ වගේ අර නවග්‍රහ සාන්තිය කියලා අරහම යදිල්ලක් කරාම පොඩි සහනයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒකෙන් මොකක් වෙනවද? අර වැටිච්ච ළමයි නැගිටෙවුවා වගේ එයා ස්වාධීනව පෞරුෂය හදාගන්නේ. කොන්ද කෙලින් වෙන්නේ හැමදාම එනව මොකක් කරන්නද? ඊළඟ එකත් වැරද්ද වෙන්න දීලා පව කරලා පවේ විපාක එන්න දීලා අපලේ උපද්දර දුරු කරගෙන බෝධි පූජාවට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට කවදාකවත් මේ මිනිහට බෝධිය නැති වුණොත් බෝධිය නැති වුණොත් කොල්ලහමාරයි. ඒ පන්සලේ හාමුදුරු බෝධි පූජාව කරන්නේ නැත්තම් ඒ ගමේ ඉඳලාමාරයි. ඒ බෝධි පූජාවමනේ හැමදේම යන්නේ. ඒ නිසා එහෙම හුරු හදාගන්න එපා. අනුන්ගෙන් යැපෙන්න. බෝධි පූජාව දැන් පන්සලකට හැමෝටම චෛත්‍යයක් බෝධි පූජා බෝගහක් විහාරයක් ඕනම වෙලා තියන්නේ ඇයි මේ? අර හිඟා ගන්න බෑ නැත්තම්. ඇත්තටම කොහෙද පන්සල් ආරණ්‍යයක ගත්තාම මේ මෙහි තිබ්බට මම ආව නිසා එනකොට ඉස්සෙල්ලා තිබ්බ නිසා නැත්තම් මම නම් මේව හදන්නේ. මෙතෙන්ට මේක හැදුවේ මොකද? මේ ධර්මශාලාවක් හැදුවේ. බුදු ගියත් මේ. බුදු ගියක් ඕනේ. ධර්මශාලාවක පන්සලට තියෙන නෑ. හාමුදුරන්ට බුදුහාමුදුර එකම අනුමත කරපු දෙයයි තියෙන්නේ. මොකද? චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය දේශේත බික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. චාරිකාවේ ගිහිල්ලා මුල මැද අග පිරිසුදු ධර්මයේ දේශනා කරන්න කිව්වා. බුදුහාමුදුර කිව්වේ නෑ බෝධි පූජා තියපල්ලා, සෙත් පිරිචි කියපල්ලා නේ. බෝධි පූජා බණ වලට ඵලයලා පාංශුකුල වලට ඵලයලා කියලා. ඔය ඕම ක්‍රමයක් බුදුහාම තිබෙන්නේ. ඒ නිසා මේ තනිකර
මොකද්දෝ පිස්සුවක් කියන්නේ ඒකයි අපිට ප්‍රතිඵල නැත්තේ දහමේ. නේ? අපි බිත්තර වීද ගහන්නේ මේ බොල් වීද. බොල් වී ගහලා කුඹුර සරු වෙනකම් බලන් ඉන්න ගොවියෙක් වගේ. කවද්ද සරු වෙන්නේ? ඒ මිනිහගේ ඇට හැලෙනකම් බලන් හිටියත් බොල් වී ගහලා කුඹුරක් සරු කරගන්න බෑ. නේ? එහෙනම් අර බිත්තර වී නැත්තම් ඒකේ ඵලයක් තියෙනනේ. වී වපුරන්න ඕන. ඒ නිසා අපි බොල් වී ගහලා ගෝයන් කරලා පැහැෙනකම් බලන් ඉන්න ගොයියෝ වගේ. ඒ දානීය කියන එක සාසනීය කියන එකේදී අපි බලන්න ඕන අපේක්ෂාවල් වැඩි කරගන්න නෙමෙයි. নিরপেক্ষත්වය අපේක්ෂාවල් ඇතහැරලා අපිට රජෙක් වගේ දෙන්න පුළුවන්ද කියන එක. ඒ දවස එන උදා වෙනකන් දන් දෙන්න. උදා වෙනකන් වැඩ කරන්න. උදව් කරන්න. අනිත් මනුස්සයට හොඳ යහපත් වෙනුවෙන් කතා කරන්න. ගමේ රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න. තමන්ගේ ඒකනේ අර ඉස්සර ගීතයකක් තියෙනනේ. මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා කිව්වහමනේ අඹ පැලයක් හිටව නැහැ කිව්වහම කියනෝනේ නේ තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරේ මට. දැන් ඌ කියන්නේ අපි වගේ කෙනෙක්. ඔය කොල්ලා පොඩි එකා කියන්නේ. තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරේ මට. ඒ කියන්නේ මොකද්ද? එවැනි මානසික මට්ටමක් තියෙන මිනිහෙක් රට වෙනුවෙන් යුද්ධයට යනවා කියලාද කියන්නේ? නෑ. තමන්ගේ ඉඩම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. මේ රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න අපිට හනීප නැහැ. ඕ අපිට ඒව ප්‍රශ්න නෙවෙයි. රට ජාතිය ඕ හෙන තියාදී අපිට මොකෝ. හැබැයි අපේ ඉඩමෙඩ අත තියන්න ආපු දවසට තමයි මම ආවිය අතට ගන්නෙ. එතන කියන්නේ මොකද? තමන්ට නොලැබෙන දෙයකින් දැන් හසලක ගාමිනීට මොනවද ලැබුණේ? මොකුත් නැහැ. කරන්න හැකි දේ නොම තේරෙයි මට. අන්නේ මානසික මට්ටමේ ඉන්න ළමයි හසලක එතන ඉතිරිදී නම් ඌ කවදාකවත් තනියම දුවි කොහේ හරි ගිහලා හැංගෙන වැරෙන්න. තමන්ගේ ජීවිතේ බේර ගන්න වැරෙන්න අනිත් එයා ගැන හිතන්නේ නැහැ. නේ? අනේ නිසා එවැනි මානසික මට්ටම නිසායි අද රට දුර්වල වෙලා තියෙන්නේ. හිඟන මානසික මට්ටමට ගිහිල්ලා තියෙන්නේ. අද රටේ ඉන්න පාලකයෝ එවැනි හිඟන්නු නිසා තමයි මේ රටත් ඒ මිනිස්සුත් පිරිහිලා රටත් පිරිහිලා හිඟන්නු බාටපත් වෙලා පිට රටවල වලින් යදින්න වෙලා තියෙන්නේ. අපි හැමෝටම එකම කිරණමත් වෙලා තියෙනවා. එහෙනම් අපි දියුණු වෙන්න නම්, අපි ස්වාධීන වෙන්න නම්, අපි සමෘද්ධිමත් රාජ්‍යයක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අපි කොන්ද කෙලින් තියාගත්තු යදින් නැති මිනිස්සු වෙන්න ඕන. අර ඒ සින්දුවක තියෙන්නේ අර කෝපි කඩේ දෙන්න දෙපැත්තේ කියලා සින්දුවේ තියෙනනේ. අපි හදලයි අපි කෑවේ සිංහල රජ කොල්ලෝ වගේ කියලානේ. ආන්නේ වගේ පෞරුෂවත් જાතියක්. කොන්ද කඩාගත්තේ නැති જાතියක් බිහි කරන්නයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ ධහම පෙන්වලා දුන්නේ. එහෙනම් එතෙන්ට එන්න උත්සාහවත් වෙන්න. නිවන් අවබෝධ වෙන්නේ ඔන්න ඔය කොන්ද කෙලින් වෙන්නේ නැති තාක්කල්. කුණ්ඩලිනිය උපදින්නේ කාටද? කොන්ද වැටි පෙරිය ඍජුව පිහිටන්න ඕන. කුණ්ඩලිනී ශක්තිය කියන එකක් අහලා තියෙනවා. දැන් ওই තරුණ පරපුරේ අද ලොකු උණක් තියෙනවා. අර තිස්සමහාරාමේ ඉඳලා ළමෙක් පහුගිය දවස්වල මෙහි ආව කුණ්ඩලිනී ඉගෙන භාවනාව ඉගෙන ගන්න. තිස්සමහාරාමේ ඉඳලා ආවේ. ඔය තරුණ ළමයි. එයාට මම කිව්වේ කුණ්ඩලිනී උපදින්න නම් කොන්ද කෙලින් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. කොන්ද කෙලින් වෙන්න නම් රජෙක් වෙන්න ඕනේ. හිඟන්නට කොන්ද කෙලින්ද ඇදයිද? කොන්ද නැමිලා එයාට කුණ්ඩලිනී උපදින්නේ. ඍජුභාවයේ තියෙන්න ඕනේ. නේ? යහපත වෙනුවෙන් පෙනී සිටින්නෙක් වෙන්න ඕන. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්නෙක් බවට පත් වෙන්න ඕන. එතකොට අපේ කොන්ද කෙලින් එනවා. අර බුදුහාමුදුරු කියනෝනේ ආනාපාන සතියේ වාඩි වෙන කියලා කියන්නේ කොහොමද? විජුං කායම් පනිදාය පරිමුඛං සතෙන් උපන්ටපෙත්තා. කොන්ද ඍජුව තියාගෙන. ඒ කියන කොන්ද මේ ඇට තියෙන කොන්ද නොවෙන්න පුළුවන් බුදුහාමුදුරු කිව්වේ. අපි හැම එකම බුදුහාමුදුරු කියපේක ලෝකාර්ථය නෙවෙයි ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. අපිට පේන අර්ථයකුත් තියෙනවා, පේන්නේ නැති අර්ථයකුත් තියෙනවා. බුදුහාමුදුරුගේ උජුං කායම් පනිදාය කියලා අපි මේ කියන මේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක නොවෙන්න පුළුවන්. තේරුණානේ? ඒ මොන කොන්දද? මනෝමය වශයෙන් අපේ හිතේ තියෙන ඍජුභාවය. ඒකනේ වෙස්සන්තර දැන් බෝසතාණන් වහන්සේ ආත්ම ගානක් පාරමිතා පුරද්දී දානීය කියන එක පුරලා අවසානයේ දරුව දන් දෙනවා, නෝන දන් දෙනවා, සියලු දේ දන් දෙනවා කියන එක මොකක් වෙනවද? ඍජුභාවයේ උපරිම මට්ටමනේ. අන්න එහෙම තැනකදී අවසානාත් බය වාඩි වෙන්නේ. ලේම සැටනහර දිය වෙලා ගියත් මම මෙතනින් නැගිටින්නේ නැහැ. කොන්ද ගෙලින් තියාගෙනනේ. හිඟන්නෙක් වෙලා නෙමෙයි. මම මෙච්චර ඇස් දන් දීලා තියෙනවා. මෙච්චර මං මස් දන් දීලා තියෙනවා. මෙච්චර ලේ දන් දීලා තියෙනවා. මෙච්චර වස්තු දන් දීලා තියෙනවා. සිහි කරන්න පුළුවන්. එච්චර ඍජුභාවයක් තියෙනවා. අන්නේ ඍජුභාවය කියන කවොත් කුණ්ඩලිනී ශක්තිය උපදිනවා මිනිස්සෙකුට. එහෙම නැතුව නිකන් වර්ග එක භාවනාවල් කරන දැන් තරුණ පිරිස ඔය කුණ්ඩලිනී වලට පුදුමාකාර උණක් තියෙන මේ කාලේ අන්තර්ජාලයේම ඔය ප්‍රාවනා මතයත් එක්ක දැන් එයාලා මොකක් කරනවද? එක එක භාවනාවල් හුරු කරන කුණ්ඩලිනී උපද්දවන. ඔය අර කියන්නේ මොනවාද අර
අපි ඔකට කියන්නේ මොකද පාරභෞතික හැකියාවල් මහා අර මැජික් වැඩ කරන්න මානසික මට්ටම් දියුණු කරගන්න හදනවා. එහෙම කරන්න බෑ. මෙන්න මේක කරගත්තොත් ලොකු මැජික් එකක් වෙන්නන්න පුළුවන්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.